අපිට අද 12 දෙනෙක් දැනට එකතු වෙලා ඉන්නවා. අපි සාකච්ඡාව හිමින්සිරේ පටන් ගන්නකොට අනිත් අය එකතු වෙවි. එතකොට මූලික වශයෙන්ම මේ අපි මේ තාක් කරගෙන එන දේ ගැන පොඩි දල හැඳින්වීමක් කරලා අපි අද කොටසට move වෙමු. අපි මූලික වශයෙන්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කිව්වා මම credit management එක කොටස් 4කට බෙදලා තිබ්බා. section 1, section 2, section 3, section 4 කියන එක. section 1 කියන එක අපි සම්පූර්ණ කරා මූලික සති 3කදී 4කදී විතර. එතනදී අපි ඇත්තටම සාකච්ඡා කරේ සාමාන්‍යයෙන් ණය එහෙම නැත්නම් ණය කියන්නේ මොකද්ද? ණය කළමනාකරණය. ඒතර ඒ ණය හා බැඳිච්ච මූලික සාධක ටික සාකච්ඡා කරා. ඊළඟට අපි දීර්ඝව සාකච්ඡා කරා ණය ලබා දීම් එහෙම නැත්නම් ණය නිපැයුම් ගැන, ණය ලාභී, ණය සුරකුම්. right? ඒ ආකාරයට තමයි අර අපි පිළ එකක් හදාගත්තා. එහෙම නැත්නම් පිළස් 3ක් හදාගත්තා. ණය ලාභී, ණය නිපැයුම්, ණය සුරකුම් කියලා. ඒතර ඕක තමයි පළවෙනි සෙක්ෂන් එක හරහා එහෙම නැත්නම් සෙක්ෂන් එක තුලින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර දැන් අපි ඒක කරලා ඉවර වෙලා ඊට අදාළ යම් ආකාරයක පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමකුත් අපි සිද්ධ කරා. හැබැයි මම අර මුලින්ම කිව්වා වගේ දැන් අපි ඉදිරියේදී මේ සියලුම විෂය කරුණු ආවරණය වුණාට පස්සේ නැවතත් මුල සිට මේ සියලුම කොටස් ආවරණය වෙන විදිහට අපි සාකච්ඡා කරමු කියලා පසුගිය ප්‍රශ්න පත්‍ර. එතකොට section 1. section 2 එකේදී අපි සාකච්ඡා කරනවා කියලා කිව්වේ දැන් මූලික කොටසදී අපි කිව්වා නම් ණයලාභීන්, ණය නිපැයුම් සහ ණය සුරකුම් කියන්නේ වෙන වෙනම ඉගෙන ගත්තා නම් මේව සම්බන්ධ කරන ක්‍රමවේදය කියන්නේ කොහොමද තනි පුද්ගලයෙකුට කේවල ණය ලබා දීමක් අපි ගැන සාකච්ඡා කරන්නේ. එහෙම නැත්නම් ආයතනික ණය ලබා දීමක් සාකච්ඡා කරන්නේ කොහොමද? නැත්නම් මේ කේවල එහෙම නැත්නම් ආයතනික ණය ලබා දීමේදී අපිට අවශ්‍ය කරන අනිකුත් අංග පාරක ප්‍රාග්ධනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මූල්‍ය අනුපාත විශ්ලේෂණය වෙන්න පුළුවන්. එතකොට මූල්‍ය නොවන අනුපාත විශ්ලේෂණය වෙන්න පුළුවන්. right? එහෙම නැත්නම් අපි ණය මිලකරණය වෙන්න පුළුවන්. නැත්නම් ණය වර්ගීකරණය වෙන්න පුළුවන්. right? ඒ වගේ දේවල් ටිකක් අපි ළඟට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ආකාරයට සාකච්ඡා කරනකොට අපි දැනට තනි පුද්ගල එහෙම නැත්නම් කේවල ණය ලබා දීම කියන දේ අපි සාකච්ඡා කරලා ඉවර කරා. ඒ වගේම ආයතනික ණය ලබා ගැනීම කියන දේ සාකච්ඡා කරලා ඉවර කරා. ඒතර කේවල ණය ලබා දීමේදී අපි පාවිච්චි කරපු මොඩල් එකක් තමයි 6C's කියන එක සාකච්ඡා කරා. ඉතින් දීර්ඝව සාකච්ඡා කරා. ඒතර මම කිව්වකින් ප්‍රශ්න ඇහෙන්නේ කොහොමද? අපි කොයි විදිහටද වැඩ කටයුතු සම්පාදනය කරගන්න ඕනේ? ඒ විභාගෙදී අපිට එන ප්‍රශ්නයක් සාකච්ඡා කරන්නට කියන දේත් මම පැහැදිලි කරා. ඊළඟට ගිය සතියේදී අපි සාකච්ඡා කරා ආයතනික ණය. එහෙම නැත්නම් ව්‍යාපාරික ණය. right? එහෙම නැත්නම් සුළු මධ්‍ය පරිමාණ කරුවන්ගේ ණය. ඒ කියන්නේ තනි පුද්ගලයෙක් නෙවෙයි ආයතනයක් හැටියට නැත්නම් සාමූහික 3-4 පුද්ගලෙක් එනකොට අපි කොහොමද ඒ ආකාරයේ ණයක් ඇඟීමකට ලක් කරන්නේ? ඒකෙදි අපි සාකච්ඡා කරා මිෆට් කියන මොඩල් එක. එම් අකුරෙන් කළමනාකරණය එහෙම නැත්නම් මෙහෙයුම් ගැන, I අකුරෙන් වෙළඳපොළ එහෙම නැත්නම් කර්මාන්ත ඉන්ඩස්ට්‍රි කියන එක, F අකුරෙන් අපි සාකච්ඡා කරා මූල්‍ය තත්ත්වය එහෙම නැත්නම් මූල්‍ය ක්‍රියාකාරීත්වය, E අකුරෙන් අපි සාකච්ඡා කරා පරිසරය. ඒතර ඔය කියන්නේ මිෆට් කියන එකේ මූලික අකුරු 4 සාකච්ඡා කරගෙන යනකොට මම කිව්වා ඕකෙන් ධනාත්මක දේවල් එනවා, ඍණාත්මක දේවල් තියෙනවා. ඒතර ධනාත්මක දේවල් නිසා මම කිව්වා අපිට අපේ ණය පත්‍රිකාව එහෙම නැත්නම් ණය අයදුම්පත් සඳහා තල්ලුවකුත්, ඍණාත්මක දේවල් නිසා ආපසු ඇදීමකුත් සිදු කරනවා කියලා. ඒතර මේ ඍණාත්මක දේවල් නිසා අපි කිව්වා ණය අවදානම් යම් ප්‍රමාණයක් එළියට එන්න පටන් ගන්නවා. ඒ වගේම ධනාත්මක නිසා අවදානම් අවම කිරීමේ ක්‍රියාමාර්ගය එළියට එන්න පටන් ගන්නවා කියලා කිව්වා. ඒතර ඒ දෙක තවදුරටත් කළමනාකරණය කරගත්තට පස්සේ අපිට ණය අයදුම්පත් එහෙම නැත්නම් ණය ලබා දෙන තත්ත්වය තවදුරටත් විකාශනය වෙලා ණය ලබා දී හැකි මට්ටමකට අපිපත් වෙනවා. ඒත් ණය ලබා දී හැකි මට්ටමකටපත් වෙනකොට මම කිව්වා තවත් අතුරු කරුණු තියෙනවා නම් මොනවා හරි ඒක අපිට පුළුවන් සාකච්ඡා කරන්නට අනිකුත් තත්ත්වෙ නැත්නම් අනිකුත් කොන්දේසි යටතේ සාකච්ඡා කරන්න පුළුවන් කියන දේ මම පැහැදිලි කරා. ඒතර ඕක තමයි මූලික වශයෙන්ම අපි අද වෙනකොට කරලා අපි මේ ඉවර කරලා තියෙන්නේ. එතකොට මම දැන් අද සමහරලාට මේකට සම්බන්ධ වෙන කවුරු හරි ඉන්නවනම් මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා දැන් අපි මේ වෙනකන් කරපු ටිකේදී ඒ තියෙන නෝට්ස් එතකොට ඒවා චුට්ටක් බලන්න, පරිශීලනය කරන්න. එතකොට මොනවා හරි ගැටලු තියෙනවා නම් ඕනම මොහොතක මේ
ක්ලාස් එක යන අතරතුර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පසුව හෝ යම් ආකාරයකට මාව දැනුවත් කරන්න. ඒතර අපි ඒක මුලින්ම निराකරණය කරගෙන ඉදිරියට යමු. ඊළඟට ජෙනරලි මම සමහර කරුණු ටිකක් කිව්වොත් දැන් අපිට තාම එක්සෑම් ඩේට් එකක් ගැන අපිට තාම අදහසක් නැති වුණත් ගොඩක් වෙලාවට A level මත ඒක තීරණය වෙන්න පුළුවන්. නමුත් අපි දැන් සිටම සූදානම් විය යුතුයි ඒ විභාගය සඳහා. මොකද අන්තිම මොහොත වෙනකන් ඉඳලා අපි කරන්නේ නැතුව අපි අද කරන කොටස පුළුවන් විදියට ප්‍රශ්න පත්‍ර හෝ එකට අදාළ ටිකෙන් සාකච්ඡා කරගෙන ගියොත් අපිට මම හිතනවා පැහැදිලි ඒ කියන වෙනකොට ලොකු ගැටලුවක් නැතුව විභාගයටත් කියන්නේ සාකච්ඡා වෙන්න පුළුවන් කියලා. ඊළඟට දැන් මම අපහු දෙයක් කිව්වොත් අපි කොයි ආකාරයකටද අපේ සාමාන්‍ය මේ ක්ලාස් එකේ වැඩ කටයුතු කරන්න කියන එක මම මූලිකවම කිව්වා. එකක් තමයි අපි එදිනදා ප්‍රසන්ටේෂන් හැටියට යම් කිසි කොටසක් සාකච්ඡා කරනවා. දෙවනුව මේ ප්‍රසන්ටේෂන් එකට අනුබද්ධ වෙච්ච එහෙම නැත්නම් ප්‍රසන්ටේෂන් එකට පරිබාහිර වෙච්චි ඔයගලන්ට විෂය කරුණු තවදුරටත් පුළුල් කර ගැනීම සඳහා රීඩින් මැටීරියල්ස් එකක් අපි අප්ලෝඩ් කරලා තියෙනවා. දෙක. තුන්වෙනි එක තමයි මම විෂය කරුණු ටික ඉවර වෙනකොට ෂෝට් නෝට් එකක් සූදානම් කරලා දෙනවා. එතකොට හුඟක් වෙලාවට අපිට සියලුම දේවල් පිටු 15කින් 20කින් විතර වගේ කෙටි සටහනක් ලබා ගන්නට පුළුවන්. හතරවෙනි කාරණේ හැටියට පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමක් කරනවා. ඔය කියන විදිහට තමයි සාමාන්‍යයෙන් අපි පැහැදිලි කරලා එහෙම නැත්නම් අපේ ඉදිරියට අපි මේ කටයුතු කරන්න කියලා සාකච්ඡා කරා. එතකොට දැන් අද අපිට ඉතුරු වෙලා තියෙන කොටස තමයි පටන් ගන්න තියෙන කොටස තමයි අපි මූලික වශයෙන්ම අපි බලනවා කොහොමද ණය ඇඟීමේ ක්‍රියාවලියේදී එහෙම නැත්නම් ණය ලබා දෙන ක්‍රියාවලියේදී කොහොමද මූල්‍ය නොවන ණය ඇඟීම් මේ සඳහා පාවිච්චි කරන්නේ කියන එක. එතකොට දැන් මෙතනදී මම පැහැදිලි කිරීමක් කරොත් දැන් කාටරි අහන්න පුළුවන් මේ මූල්‍ය නොවන ණය ඇඟීම් කියන එක වැදගත් වෙන්නේ ඇයි කියන එක. දැන් ඒක ඉස්සෙල්ලා අපි තේරුම් අරගෙන අපි අතෙන්ට යමු. සාමාන්‍යයෙන් මෙහෙමයි. දැන් අපි කේවල ණය ඇඟීම් සාකච්ඡා කරනකොට ආයතනික ණය ඇඟීම් සාකච්ඡා කරනකොට අපි කිව්වා සමහර වෙලාවට දැන් අපි 6Cs කියලා ගත්තොත් එක 100 අකුරක් තියෙනවා කොන්දේසි නැත්නම් තත්ත්ව. හරි? එතකොට ඒ කන්ඩිෂන් කියලා කියන්නේ බාහිර පරිසරයේ තත්ත්වයන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ණය සම්බන්ධ වෙච්ච කොන්දේසි වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ ඒ කොන්දේසි කියන එක සාකච්ඡා කරනකොට අපිට වැදගත් වෙනවා කොහොමද අපි දැන් බාහිර පරිසරය පිළිබඳ දේවල් කතා කරනකොට එහෙනම් බාහිර පරිසරය පිළිබඳ අපි අදහසක් ගන්න කොහොමද? එතකොට අපි මිෆට් මොඩල් එකට ගිහලා උදාහරණයක් ගත්තොත් මිෆට් මොඩල් එකේ අකුරු කීපයක් තියෙනවා. M අකුර තියෙනවා, I අකුර තියෙනවා, F අකුර තියෙනවා, E අකුර තියෙනවා. ඔගේ F අකුර විතරයි මූල්‍ය එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් performance financial status කියන දේ සඳහා පාවිච්චි වෙන්නේ ඔය F අකුර පමණයි. ඒතකොට දැන් ඒක එහෙම පාවිච්චි වෙනකොට දැන් අපි ඉතුරු ටික M අකුර වෙන්න පුළුවන්, I අකුර වෙන්න පුළුවන්, E අකුර වෙන්න පුළුවන්. ඒ සඳහා දැන් අපි කළමනාකාරීත්වය ගැන කතා කරනවා. අපි වෙළඳපොළ ගැන කතා කරනවා. අපි පරිසරය ගැන කතා කරනවා. හැබැයි කතා කරන්න වැඩක් නැහැ. අපි කොහොමද ඒ පිළිබඳ තවදුරටත් විශ්ලේෂණය කරන්නේ? නැතුව අපිට කියන්න බල වෙළඳපොළ හොඳයි කියලා කිව්වා කියලා අපිට කියන්න බෑ මේ යම් කිසි ආකාරයක විශ්ලේෂණයක් නොකර වෙළඳපොළ හොඳයි කියලා කියන්න බෑ. ඒ වගේම තමයි කළමනාකාරීත්වය. නැත්නම් කළමනාකාරීත්වය පරිණතයි කියනවා, කළමනාකාරීත්වය හොඳයි කියනවා. ඒගොල්ලෝ හොඳට වැඩක් කරන්න පුළුවන් කියනවා. හැබැයි එහෙම කියන්න අපිට ක්‍රමවේදයක් තියෙනවා. දැන් ගිය සතියේ මම කියවනේ චෙක් ලිස්ට් එකක් ගැන ඔයගොල්ලෝ බලනවා කියලා. ඔය චෙක් ලිස්ට් එක ගත්තත් ඒක අපි යම් ආකාරයක කරුණ වලින් තහවුරු කරනවා. දැන් අපි කිව්වොත් දැන් වෙළඳපොළ ගැන කතා කරනකොට තරඟකාරුවාගේ ප්‍රමාණය, තරඟකාරීත්වය, නැත්නම් වෙළඳපොළ ප්‍රමාණය, පංගුව ගැන අපි සාකච්ඡා කරනවා. හැබැයි දැන් වෙළඳපොළ පංගුව කොච්චරද කින්ද මන්ද කියලා විස්තරයක් එකපාර අපිට හොයාගන්න යම් කිසි මොඩල් එකක් තියෙනවා. ආකෘතියක් තියෙනවා. අන්න ඒ වගේ එකට තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඒ කියන්නේ දැන් මම කිව්වා F අකුර මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තා කරන්න විශ්ලේෂණය කරන්න අපි ඉදිරියේදී ඉගෙන ගන්න මූල්‍ය වාර්තා විශ්ලේෂණය සහ මූල්‍ය උපකරණ ගැන. දැන් අද අපි සාකච්ඡා කරනවා මූල්‍ය නොවන ඒවා. අර ඉතුරු අකුරු ටික නැත්නම් 6Cs වල C කියන කන්ඩිෂන් එක තවදුරටත් අපි තහවුරු කරගන්න විශ්ලේෂණය කරන්න කොහොමද කියලා බලා ගන්න තමයි අපි මේ අද සූදානම් වෙන්නේ. එතකොට දැන් මේක කරනකොට අපිට මූල්‍ය නොවන මේවල රාශියක් අපිට දක්නට ලැබෙනවා. අපි කිව්වොත් දැන් ෂඩු අත විශ්ලේෂණ නැත්නම් SWOT ඇනලිසිස් පුරුදු නමකින් කිව්වොත්. එහෙම නැත්නම් අපි කියනවා pestal analysis PESTL කියන පරිසරය පිළිබඳ අපි කියනවා pest analysis and pestal analysis කියන එක. එහෙම නැත්නම් අපි සමහරවිට කතා කරනවා Boston Consultancy Matrix BCG
right කියලා එකක් තියෙනවා අපි වෙළඳපළ පංගුව එහෙම නැත්නම් වෙළඳපළ වර්ධනය පිළිබඳ එකක් එහෙම නැත්නම් අපි අහලා ඇති product life cycle එකක් කියලා මේ ආකාරයට graph එක කියන්නේ මොන stage එකේද මේ කියන නිෂ්පාදිතය තියෙන්නේ එහෙම නැත්නම් port එකේ පංච බල ආකෘතිය Porter's five forces model කියලා එකක් තියෙනවා. ඒතර මේ වගේ විශාල ප්‍රමාණයක් අපිට හොයාගන්නට පුළුවන් විශ්ලේෂණය කරන්නට. අපේ කියන යම් ආකාරයක අවස්ථාවක්, ණය පත්‍රිකාවක්, ණය අයදුම්පතක් විශ්ලේෂණය කරන්න මූල්‍ය උපකරණ රාශියක් තියෙනවා. ඒතර දැන් අපිට වැදගත් වෙන්නේ අපි තෝරා ගන්නා මූල්‍ය උපකරණ කීපයක් අරගෙන අපි ඒක කොහොමද ප්‍රායෝගික භාවිතයට කරන්න කියන එක තමයි මේ අපිට තියෙන හැකියාව සහ දක්ෂතාවය. මොකද එහෙම නැත්තම් අපිට දැන් මම කරන් යනකොට තව පැහැදිලි කරන්න. එතන වටිනාකම තියෙන්නේ අපි ඒ දේ කරලා ඒකෙන් යම් කිසියක් අරගෙන ඒ මතින් තීරණයකට එනවා රයිට් මෙන්න මේගොල්ලන් කලමනාකාරීත්වය හොඳයි. මෙහෙම ක්‍රියාවලිය හොඳයි. මෙන්න මේගොල්ලන්ගේ වෙළඳපළ පිළිබඳ භාවිතාව හොඳයි. මේගොල්ලන්ගේ පරිසරය පිළිබඳ පරිසරයේ තියෙන ඝට්ටන වලින් මේගොල්ලන්ට මෙන්න මේ ආකාරයට යම් ආකාරයක සූදානමක් තියෙනවා. right ඕ ටික පිළිබඳ යම්කිසි තක්සේරුවකට එන එක තමයි අපි මේ වෙලාවේ කළ යුත්තේ. right එතකොට දැන් අපි මූලික වශයෙන්ම බලමු SWOT නැත්නම් PESTEL Porter's five forces model කියලා අපි දැන් තුනක් ගැන සාකච්ඡා කරන්න යන්නේ. අපි මූලිකවම බලමු SWOT එකක් කියන්නේ මොකක්ද කියලා. SWOT එකකදී අපි කතා කරනවා මූලික වශයෙන්ම S අකුරක්, W අකුරක්, O අකුරක්, P අකුරක්. හරිද? එතකොට S කියලා කියනවා ශක්තිය, W කියනවා දුර්වලතා, O කියනවා අවස්ථා, T කියනවා තර්ජන. එතකොට මෙන්න මේ මොනම අවස්ථාවක අපි හිතමු ණයලාභියෙක් වෙන්න පුළුවන්, ණය පත්‍රිකාවක් වෙන්න පුළුවන්. නැත්නම් ඒ කියන අවස්ථාවේදී අපි මොන හරි ඒ ආවේනික තැනට මේ මොඩල් එක අපි යොදලා බලලා අපි බලනවා මොනවද ශක්තිය, මොනවද දුර්වලතා, මොනවද අවස්ථා, මොනවද තර්ජන කියන්නේ කියලා සාකච්ඡා කරලා. right දැන් අපි ඊළඟ right මෙතෙන්ට එන්නට කලින් අපි බලමු right මේක කරන එකේ තේරුම දැන් අපි මම පැහැදිලි කරා වගේ අපි කිව්වා දැන් මට ශක්තියින් ටිකක් අපි පෞද්ගලිකව සාකච්ඡා කරමු. දැන් අපි හිතනවා දැන් මම දැනට බැංකුකරුවෙකුට වැඩ කරනවා. ඒතර මම දැනට අපි තුමු කළමනාකරුවෙක්. නැත්නම් ණය නිලධාරියෙක්. මූලික වශයෙන්ම මම අපි ආයතනය තුල මගේ ශක්තියින් මොනවද? මගේ දුර්වලතා මොනවද? මට තියෙන opportunities මොනවද? මට තියෙන threats මොනවද කියලා මම සාකච්ඡා කරා. උදාහරණයක් අපි ගමු බලන්න. දැන් මට තියෙන දක්ෂතාව ගැන ගොඩක් වෙලාවට මගේ එක්ස්පීරියන්ස් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම දන්න කස්ටමර් බේස් එකක් ගොඩක් ඉන්න එක වෙන්න පුළුවන්. මගේ තියෙන අධ්‍යාපනික සුසුකම් වෙන්න පුළුවන්. මගේ පොසිටිව් ඇටිටියුඩ් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔන්න ඕවා සමානට මගේ දක්ෂතාව. ඒතර මට තියෙන ඔපචුනිටිස් මොනවද ගත්තොත්? දැන් බැංකුව ග්‍රෝ වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් වෙළඳපොළ ග්‍රෝ වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් බාහිර වෙළඳපොළ තුලම රැකියා අවස්ථා බිහි වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මගේ ආයතනයේ මගේ බැංකුව ග්‍රෝ වෙන නිසා ඒ සඳහා මට ඔපචුනිටිස් එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මම දැනට ක්‍රියාත්මක වෙන ණය සම්බන්ධව එළියේ එහෙම නැත්නම් වෙළඳපොළ තුල වැඩිපුර ඩිමාන්ඩ් එකක් එන්න පටන් ගන්නවා ක්‍රෙඩිටර්ස්ලාට ක්‍රෙඩිට් කරන අයට. ඒවා තමයි මගේ ඔපචුනිටිස් වෙන්නේ. හරි. එතකොට මට තියෙන weaknesses මොනවද කියලා ගත්තොත් සමහර ලාවට අපි උදාහරණයකට සාකච්ඡා කරොත් සමහරට කියන්න පුළුවන් මට මගේ communication ability එක එච්චර හොඳ නැහැ. නැත්නම් මගේ convincing ability එක එච්චර හොඳ නැහැ. මගේ negotiation skills වැඩි හොඳ නැහැ. නැත්නම් මට ලොකු customer base එකක් නැති වෙන්න පුළුවන්. නැත්නම් මම ඉන්න area එකේ මගේ දැන් අපි ගත්තොත් දැන් මට job එකට යන්න එහෙම නැත්නම් family එකේ තියෙන මගේ commitments වගේ දේවල් නිසා මට නිකන් පොඩි දුර්වලතාවයක් තියෙන්න පුළුවන්. ඒතකොට W අකුර. threats මොනවද මට තියෙන්නේ? සමහර ලාවට එළියේ market එකේ අපි හිතන තරම් grow වෙන්නේ නැහැ. නැත්නම් ඇතුළේ opportunities එන්නේ නැහැ. තරඟකාරීත්වය වැඩි. එහෙම නැත්නම් සමහර ලාවට බැංකුව මේ දැන් තියෙන මොඩල් එකෙන් වෙන තත්යකට යන්න පටන් ගන්න. ඒ කියන්නේ අපි හිතමු දැන් මම IT සයිඩ් එක මගේ හොඳ නැහැ. නමුත් බැංකුව ගොඩකට IT driven පැත්තට යන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් බැංකුව data science පැත්තෙන් data driven පැත්තට යනවා. මම ඒක විතර qualified නැහැ. එතකොට මේ පැත්තට data driven එහෙම නැත්නම් automation එකට යනකොට දැන් අපේ jobs නැති වෙන්න පුළුවන්. right. අන්න ඒ විදිහට දැන් අපි බලනවා. අපි මේ quadrant එකට දාලා බලනවා. මම පුද්ගලිකව මගේ ශක්තියින් මොනවද? මගේ weaknesses මොනවද? මගේ opportunities මොනවද? මගේ threats මොනවද කියලා. දැන් මම මොකද කරන්නේ? දැන් මට තියෙනවා quadrants හතරක. අපි තුන් ශක්ති තුනක්, දුර්වලතා weaknesses තුනක්, threats දෙකක්, opportunities තුනක් ඇතුළේ මට තියෙනවා. දැන් ඊළඟට මම සාකච්ඡා කරන්න ඕන මොකක්ද? දැන් මට මේ ටික තියාගෙන මේක බලන් හිටියට වැඩක් නැහැ.
දැන් මගේ ස්ට්‍රැටජි එක වෙන්න ඕනේ. මොකද්ද ස්ට්‍රැටජි එක? මේ ශක්තියින් මම කොහොමද පාවිච්චි කරන්නේ මගේ දුර්වලතා weaknesses අඩු කරගන්න. පුළුවන්ද බැරිද? එහෙම නැත්නම් මේ ශක්තියින් මම කොහොමද පාවිච්චි කරන්නේ මට හම්බෙලා තියෙන threats අවම කරගන්න. එහෙම නැත්නම් මට තියෙන opportunities මම කොහොමද පාවිච්චි කරන්නේ මේ තියෙන threats minimize කරන්න. එහෙම නැත්නම් මගේ opportunities කොහොමද මම පාවිච්චි කරන්නේ මගේ weaknesses අඩු කරන්න. එතකොට අන්න ඒක තමයි ඊළඟ ස්ටෙප් එක. දැන් මම මේ පැහැදිලි කරන්නේ SWOT කියන මොඩල් එක පෞද්ගලික ජීවිතයට අපි කොහොමද දාගන්නේ. දැන් මම එතනින් තමයි ආයතනික මට්ටමට යන්න යන්නේ. මොකද දැන් SWOT වගේ tool එකක් හැම තැනකම පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. අපි දැන් කරේ මම ප්‍රායෝගිකව බැංකු කරුවෙක් හැටියට නම් මට තියෙන අවදානම්, ශක්ති, දුර්වලතා සහ මට තියෙන opportunities මොනවද කියලා බලන එක. ඒතර ඕක බලලා මම ඊළඟට බලනවා තක්සේරුවට එනවා මට පුළුවන් ද මගේ ශක්තියින් පාවිච්චි කරලා මගේ threats අඩු කරන්න, weakness අඩු කරන්න. ඒතර ඒක කරන්න මොකද වෙන්නේ? එහෙම කරන්න මට හැකියාවක් තියෙනවා මේ level එකෙන් ඊළඟ level එකට උඩට යන්න. ඕක තමයි මූලික වශයෙන්ම SWOT එහෙම නැත්නම් මොඩල් එකකින්. එතකොට දැන් මම මේ දේ කරාම ඊළඟට මම දන්නවා නම් right මට මොනවද දැන් ශක්තියින් තියෙන. ඒතර මට ඒක නිසා මට පුළුවන් ද ඊළඟ තැනට යන්න. නැත්තම් මම මේ ටික මම දන්නේ නැත්තම් මට ඊළඟ තැනට යෑමේ නොහැකියාවක් තියෙනවා. අනිත් එක මගේ දුර්වලතා මම හඳුනා ගන්නවා. මට තියෙන threats මම හඳුනා ගන්නවා. ඒතකොට මම වැඩ කරනවා ඒක අඩු කරගන්න. ඕක තමයි SWOT කියලා. නැත්තම් මූල්‍ය නොවන උපකරණයක් කරහා අපිට කළ හැකි පෞද්ගලිකව. දැන් අපි හිතමු ආයතනික මට්ටමේ. දැන් මට කස්ටමර් කෙනෙක් කෙනකොට ওই කස්ටමර්ගේ SWOT එකක් මම කරනවා. බිස්නස් එකේ SWOT එකක් කරනවා. කළමනාකාරීත්වය ඒ සම්බන්ධ මම SWOT එකක් කරනවා නම් මට වැදගත් වෙනවද ඒක? ඔව්. එතකොට මම දන්නවා රයිට් මෙයාගේ මොනවද දක්ෂතා? මේ ව්‍යාපාරේ මොනවද දුර්වලතා? මෙයාට ව්‍යාපාරයෙන් තර්ජන මොනවද? මෙයාට තියෙන opportunities මොනවද? ඒතර ඒ ටික දැනගත්තාම මට ණයක් සකස් කිරීම නැත්නම් ණය සඳහා සුදුසු බැලීම වගේ දෙයක් මට කරගැනීමේ පහසුව වැඩි වෙනවා. රයිට්? ඕක තමයි මේ SWOT මොඩල් එක කරා අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා මූලික දැනුමක් ලැබෙන්නට ඇති මේ ශදුවත විශ්ලේෂණය එහෙම නැත්නම් SWOT කියන මොඩල් එක සම්බන්ධයෙන්. අපි SWOT මොඩල් එකේ කොටස් වලට දීර්ඝව යන්නට කලින් අපි මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ට වොයිස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් chat එකකින් මට දන්වන්න පුළුවන්. අපි එතකොට ප්‍රශ්න මොකුත් නැත්තම් ගැටලුවක් නැත්තම් අපිට ඊළඟ ස්ටේජ් එකට කියන්නේ ඒකේ කොටස් වලට අපිට යොමු වෙන්නට පුළුවන්. මොනවාද ගැටලු තියෙන්නේ? එහෙම නැත්නම් මේ සාකච්ඡා කරපු දේ පැහැදිලිද? ඉදිරිපත් කරන්න පුළුවන් මොනවා හරි වොයිස් කරන්න බැරි නම් ඔයගලන්ට ටෙක්ස්ට් කරන්න පුළුවන්. රයිට්. මම හිතන්නේ මෙච්චර අමාරු කොටසක් නෙවෙයි මූලික හැඳින්වා දීම සහ ඒ වගේම අපි බලමු මට ගැටලුවක් තියෙනවා වගේ තේරෙනවා. අනේ ක්ලියර් රයිට්. බොහොම ස්තුතියි මధుවන්ති. අපි ඊළඟ කොටසට යමු. ඊළඟ කොටසේදී අපි තවදුරටත් මේක කොහොමද මේ එක යටතට වැටෙන චෙක් ලිස්ට් එකක් වගේ අතන මොනවද අපි බැලිය යුත්තේ. හරිද? එතකොට අපිට මේක අනුව අපිට පුළුවන් මොකක් හරි ඇප්ලිකේෂන් එකකට දාන්න. හරි අපි දැන් මූලිකව බලමු ශක්තිය. එතකොට දැන් ශක්තියින් කියලා අපි කියනකොට ස්ට්‍රෙන්ත්ස් කියනකොට අපිට ආයතනයක් පිළිබඳ ව්‍යාපාරයක් පිළිබඳ අපි ශක්තියින් ටික තවදුරටත් විශ්ලේෂණය කරනකොට අපි බලන දෙයක් තමයි ආයතනයක අභ්‍යන්තර ශක්තියින් වශයෙන් ආයතනයේ අභිබවා යා හැකි සාධක ලෙස සම්පත් නිපුණතා විශේෂිත දැනුම තාක්ෂණය වගේ දේවල් සලකන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් අපි හිතමු මේ ආයතනයේ ඉන්න පුද්ගලයන්ගේ දක්ෂතාවය, අධ්‍යාපනික සුසුකම්, පාලපුරුද්ද, එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ තියෙන සම්බන්ධතා, right? එහෙම නැත්නම් මේ ආයතනයේ සතු මූල්‍ය ධනය, right? එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් එකක් ඒගොල්ලන්ට තියෙනවා නම්, පේටන්ට් එකක් ඒගොල්ලන්ට තියෙනවා නම්, එහෙම නැත්නම් මොන හරි තාක්ෂණය ඒගොල්ලන්ගේ අනිත් ඒවාට වඩා තියෙනවා නම්. එතකොට දැන් මෙතන උදාහරණයක් දෙන SLS වගේ ISO වගේ 9000 process එකකට. right? එතකොට ඒ වගේ දේවල් අනිත් අයත් එක්ක සාපේක්ෂව බලනකොට අපිට ශක්තිය. හරි? දැන් උදාහරණයක් ගත්තොත් දැන්
අපි සාකච්ඡා කරමු අපි සොට් එකක් හැටියට දැන් මම කොයි තරම් දුරට ඉගෙනගෙන තියෙනවද? මම ග්‍රැජුවේට් කෙනෙක්ද? පෝස්ට් ග්‍රැජුවේට් එකක්ද? මම එහෙම නැත්නම් PhD එකකට රීඩ් කරනවද? ඒතර ඒක බැලුවාම මට පුළුවන් මාත් එක්ක ෆයිට් කරන්න දෙන අනිත් පුද්ගලයන් එක්ක බැලුවාම ඒගොල්ලන්ට වඩා අධ්‍යාපනික මට සුසුකමක් තියෙනවා. එහෙම නැත්නම් මගේ හිතමු ක්‍රෙඩිට් සම්බන්ධයෙන් අවුරුදු 15ක එක්ස්පීරියන්ස් එකක් තියෙනකොට තව කෙනෙකුට 10යි 7යි 8යි තිබ්බම මට ඊට සාපේක්ෂව මට ඒක ශක්තියක්. ඒතර අපි ව්‍යාපාරයක් දිහා ගත්තත් මේ ආකාරයේ ශක්තියින් ටිකක් අපිට හඳුනා ගන්නට පුළුවන්. දැන් මෙතන වැදගත් වෙන්නේ මේ ශක්තියින් අපි මුලින්ම කරන්නේ ලිස්ට් කරගන්නවා. සමහරට ඒක ශක්තියක් වෙනවද නැද්ද බලන්නත් කලින් අපි මූලිකවම කරනවා රයිට් මොනවද කියලා අපි ලිස්ට් එකක් හදා ගන්නවා. ඒක තමයි ස්ට්‍රෙන්ත් එකක් එහෙම නැත්නම් ශක්තියින් කියලා අපි තීරණය කරන්නේ. ඒතර ඊට පස්සේ අපි බලනවා ඒ ශක්තියින් තවදුරටත් ශක්තියක් වෙනවද මා සහ අනිත් පුද්ගලයා කම්පෙයාර් කරනකොට. ඒක තමයි දෙවනුව එන්නේ. මොකද නැත්තම් උදාහරණයකට මම මෙතන පැහැදිලි කරන්න. දැන් අපි සම්පත් බැංකුවයි අපි හිතමු කමර්ෂල් බැංකුවයි කියලා හිතන්න. උදාහරණයකට. ඒ දෙකේම කියනවා රයිට් මට බ්‍රාන්චස් 250ක් තියෙනවා මට බ්‍රාන්චස් 230ක් තියෙනවා කියලා බැංකු දෙක කියනවා. නමුත් දැන් ওই දෙක ගත්තොත් තනිතනීම ගත්තොත් බ්‍රාන්චස් 250 කියලා කියන්නේ ලංකාවේ හැටියට ලොකු තැනක ඉන්නවා. හැබැයි නමුත් අපි හිතමු සම්පත් බැංකුවයි එහෙම නැත්නම් කමර්ෂල් බැංකුවයි තරඟ කරන වෙලාවක ඒ දෙන්නටම එකම ලෙවල් එකේ බ්‍රාන්චස් තියෙනවා නම් ඒක එක බැංකුවකට ශක්තියක් වෙනවද? නැහැ. හේතුව දැන් මටත් ඒ ඇක්සස් එක තියෙනවා අර බැංකුවටත් ඇක්සස් එක තියෙනවා. එහෙමනම් පළවෙනි අවස්ථාවේදී මම ශක්තියක් කියලා තියෙන ගන්න ක්‍රයිටීරියා එක ඒ අංගය දෙවෙනි අවස්ථාවේ කාත් එක දෙක සාකච්ඡා කරන්න කියලා. එහෙම නැත්නම් කාත් එක දවා ඒක කම්පෙයාර් කරන්න මත වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මෙහෙම වුණොත් දැන් අපි හිතමු සම්පත් බැංකුවත් එක්ක යුනියන් බැංකුවක් අතර යම් ආකාරයේ සංසන්දනය කරොත් බ්‍රාන්ච් නෙට්වර්ක් එක number of branches කියන එක sizable. සම්පත් එකේ 250ක් වෙනකොට අපි උදාහරණයකට හිතමු යුනියන් එකේ 80යි. එහෙනම් 80ක් එක 250ක් කියලා කියන්නේ ඇත්තටම ශක්තිය. අන්න ඒ වෙලාවේ number of branches කියන එක සම්පත් එකට ධනාත්මකව බලපාන්න පටන් ගන්නවා. අන්න ඒ ආකාරයට තමයි අපි ශක්තියක් මූලික වශයෙන්ම රෙජිස්ටර් කරන හඳුනා ගන්නවා. ඊළඟට ඒ ශක්තියින් තිබුණට ඒවා ඉතුරු තවත් කම්පෙයාර් කරනකොට තවත් කා සමගද මේ ශක්තිය කියලා තීරණය කරනකොට එහෙම නැත්නම් අපි ණයකරුවෝ දෙන්නෙක් ඉන්නකොට මේ ණයකරුවා සහ අනිත් ණයකරුවා ගත්තාම මේ අදාළ ආයතනය ඒ ව්‍යාපාර ශාස්ත්‍රය තුල ශක්තිවන්තයද නැද්ද කියලා තීරණය කරනවා. මේ මෙයාට තියෙනවා නම් අනිත්යට නැති දෙයක්. හොඳ පේටන්ට් එකක්, හොඳ ප්‍රොසෙස් එකක්, හොඳ ෆැක්ටරි එකක් අන්න කියන රයිට් අනිත්යට සාපේක්ෂව මෙයා උඩම ඉන්නවා. අන්න මාකට් ලීඩර්. අයි මොකද මෙයාට බ්‍රෑන්ඩ්, මෙයාට පේටන්ට්. ඒතර මෙයාගේ ප්‍රොඩක්ට් එකට කාටවත් කිට්ටු වෙන්න බෑ. ඔන්න. ඒක තමයි ශක්තිය වෙන්නේ. අතෝ මෙයා වගේ නම් ඔක්කොම ඒතකොට හැමෝටම ප්‍රොසෙස් ISO එක අනිවාර්ය දෙයක් න ะ මට ISO තියෙනවා කියකේ මම දඟලලා ඉඳලා නැහැ. මොකද ඉන්ඩස්ට්‍රි නෝම් එක තමයි ISO ගන්න එක. ඒතර ඒක තවදුරටත් ශක්තියක් නෙවෙයි. පැහැදිලිද? right. ඊළඟට weakness කියන එකට අපි යමු. weakness වෙනකොට වෙන්නේ දුර්වලතාව. එතකොට දැන් අපිට මම කිසි දෙයක් achieve කරගන්න නැත්නම් අනිත් පාරිභෝගිකයන්, අනිත් ණයලාභීන්, අනිකුත් තරඟකරුවන්ව අභිභවා මට යන්නට කරන්නට බැරි වෙන දේවල්. උදාහරණ ගත්තොත් යල් පැනගේ තාක්ෂණය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අක්‍රමවත් මූල්‍ය පරිපාලනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියනවා අන්ස්කිල් ලේබර් වෙන්න පුළුවන්. හරියට එහෙම නැත්නම් මූලධනය පිළිබඳ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආකාරයක්ෂම කළමනාකාරීත්වය වෙන්න පුළුවන්. හරියට එහෙම නැත්නම් අපි කියන ඔය ආකල්ප වෙන්න පුළුවන්. ඒක දුර්වලයි. ඒව මට හෝ ආයතනයකට දැන් තියෙන්න මොකද වෙන්නේ? ඒවා නිසා මට ඉස්සරහට යන්න බැරි වෙන්න පටන් ගන්නවා. මාව පස්සට දින්න පටන් ගන්නවා. මාව කම්පෙයාර් කරන අනිත් ආයතන දිහා බලමු අනිත් ආයතන ගොඩක් දේවල් කරද්දී ඒවා සාමාන්‍ය විදිහට කරගෙන යනවා. ඒතර ඒක වීක්නස් එකක්. ඒක දුර්වලතාවයක්. ඒක නිසා අපිට බෑ ඉදිරියට ඒ ගමන යන්නට. එතකොට ඒක අපි දුර්වලතාවයක් හැටියට අපි සාකච්ඡා කරනවා. right. ඊළඟට අපි ගන්නවා opportunities. මොනවද මේ අවස්ථාවන්? සාමාන්‍යයෙන් හැටියට ගත්තොත් බාහිර පරිසරයෙන් තමයි මේ අවස්ථාවන් ගොඩක් එන්නේ. දැන් අපි ගත්තොත් ස්ලොට් එකක් S එකයි W එකයි ගොඩක් වෙලාවට අභ්‍යන්තර පරිසරය කියලා හිතුවොත් O අකුරයි T අකුරයි බාහිරින් එන්නේ. මොකද ගොඩක් වෙලාවට අවස්ථා සහ තර්ජන එන්නේ එළියෙන්.
ඇතුළනුත් වෙනවා. නමුත් එළියෙන් එනවා තමයි ගොඩක් වෙලාවට අපි දකින්නේ බහුලව. බාහිර පරිසරයේ වෙන තාක්ෂණික දිනුවීම්, නාම වෙළඳපළවල් සොයා ගැනීම, රාජ්‍ය ප්‍රතිපත්තිවල වෙනස් වීම, ලිහිල් වීම, සමාජීය වෙනස්කම් වලින් විවෘත වන අවස්ථාවන් තමයි ඔපචුනිටිස් කියලා කියන්නේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි පෞද්ගලිකව දැන් අපේ ප්‍රොෆයිල් එකේදී මට ඔපචුනිටි එකක් වෙනවා කියලා මම දකින්නේ කොහොමද? ඔන්න දැන් මාකට් එක ග්‍රෝ වෙනවා. එහෙම නැත්නම් වෙන බැංකු වලින් ගොඩක් ක්‍රෙඩිට් කට්ටිය හොයනවා නම්. එහෙම නැත්නම් අපි හිතමු රජය කියනවා දැන් මම කරනවා ගොඩක් වෙලාවට ක්‍රෙඩිට් ඇග්‍රි රිලේටඩ් එහෙම නැත්නම් ප්‍රොජෙක්ට් ෆයිනෑන්සින් වලට මම එක්ස්පර්ට් කෙනෙක්. රජය කියනවා රයිට් ව්‍යවසායකයන්ට මෙහෙම ප්‍රොජෙක්ට් ෆයිනෑන්සින් මේ වගේ දේවල් කරන්න කියලා කියනවා නම්. අන්න දැන් මගේ වටිනාකම ඉහළ යනවා. රයිට්? එතකොට එහෙම නැත්නම් අපි හිතමු දැන් අපි ඇග්‍රි පැත්තට ගොඩක් අපි කරනවා කියන්නේ ඇග්‍රි ලෙන්ඩින් මයික්‍රෝ ෆයිනෑන්සින් SME කර ඉන්න කෙනෙක් මම. වෙළඳපොලේ එහෙම නැත්නම් එතකොට රජයෙන් කියනවා SME අනිවාර්යයෙන්ම ණය ලබා දිය යුතු අවස්ථාවක්. සීර මෙච්චරක් පෝර්ට්ෆෝලියෝ එකකින් තියෙනවා. දැන් මොකද වෙන්නේ? එහෙනම් SME කරන කට්ටියට මාකට් එකේ උඩට තැනක් එනවා. අන්න මට ඔපචුනිටි එකක් එනවා. මම මෙතනම ඉන්නවා මේ බැංකුවේ ඉන්නේ නැතුව මට යන්න පුළුවන් තව තැනකට. ඔපචුනිටි එකක් එනවා කියන්නේ. ඒක තමයි අවස්ථාවන් කියලා අපි සාකච්ඡා කරන්නේ. අවසානයෙන් ගත්තොත් තර්ජනය, ත්‍රිට් එකක්. තර්ජන ලෙස බාහිර පරිසර සම්බන්ධ සමාජීය වෙනස්කම් මත ඉල්ලුම වෙනත් අතකට යාම, ප්‍රතිපත්ති වෙනස් වල බදු වැඩි වීම, යුදමය තත්ත්වයන්, දේශපාලන අස්ථාවරභාවයන්, තරගකාරීත්වය, රයිට්? එතකොට ආර්ථික බිඳ වැටීම දැන් මේ දවස්වල යන සැපේ පිරිමෑ වැඩි වීම, ගොඩක් දේවල් තියෙනවා. දැන් මෙතන පැහැදිලිව හඳුනා ගන්න දෙයක් තමයි අපිට ත්‍රිට් එකක් කියන එක තරගකාරීත්වය වෙන්න පුළුවන්. දැන් බාහිර වෙළඳපොලේ තියෙන වෙනස් වීම වෙන්න පුළුවන්. එතන බාහිර නැත්නම් පාරිභෝජිකයන්ගේ රටාව වෙනස් වීම වගේ දේවල් වෙන්න පුළුවන්. රයිට්? එතකොට දැන් මෙන්න මේ වගේ දේවල් වෙනකොට මොකද වෙන්නේ? දැන් මම හිතපු මාකට් එක දැන් මට නැති වෙනවා. එහෙම නැත්නම් දැන් මම මගේ cost of production එහෙම නැත්නම් මගේ නිෂ්පාදන පිරිවැය දැන් ඉහළ යනවා. දැන් මගේ සප්ලයර්ස්ලා දැන් මේ කොවිඩ් අසංගතයේ කාලේ වගේ දැන් හිතපුවා නැහැ. වෙන අය මම ගන්න ඕනේ. දැන් මට ඒක ගන්න ලොකු cost එකක් යන්න පටන් ගන්නවා. ඒ ගන්න මට විකුණන්න කවුරුත් නැහැ. ඊළඟට සමහර රජයෙන් ගත්තොත් කන්සෙෂන් දෙන අවස්ථාවක් ගත්තොත් ඔපචුනිටි එකක් ටැක්ස් එකක් ගැහුවොත් අපිට තර්ජනයක්. හරි? එතකොට තරඟකාරීත්වය ගත්තොත් සමහරවිට ඕපන් ඉකොනොමි එක වැඩි වෙනකොට පිට රටින් කට්ටිය ඇවිල්ලා අපේ වගේ දේවල් අඩු පිරිවැයක් නිෂ්පාදනය කරනවා. මට මාකට් එක නැහැ. ඊළඟට දැන් එතකොට ආර්ථික බෙද වැටීම. දැන් මේ විදිහට ලෝක ආර්ථික බෙද වැටෙනකොට ඒක දේශීය ආර්ථිකයට බලපානවා. ඒක නිසා මට අර කියන විදිහට රැකියාවලදී ප්‍රශ්න වෙන්න පුළුවන්, විකුණ ගැනීමේ ප්‍රශ්න වෙන්න පුළුවන්. එතකොට ඒවා අපිට තර්ජන හැටියට හඳුනා ගන්න වෙනවා. දැන් මෙතනදී අපි මේ කරන්නේ in general කොහොමද ශබ්ද අත විශ්ලේෂණය නැත්නම් SWOT analysis එකක් කරන්න කියලා පාවිච්චි කරපු දේ. එතකොට මූලික වශයෙන්ම අපි කරන්නේ S අකුර මොකද්ද, O අකුර මොකද්ද, T අකුර මොකද්ද කියන එක අපි W අකුර මොකද්ද කියලා ඒක ටික ලිස්ට් කරගෙන යන්න පටන් ගන්නවා. ලිස්ට් කරගෙන ගිහිල්ලා ඊට පස්සේ අපි හිතමු මම ඒක කාත් එක්කද කම්පෙයාර් කරන්නේ. මම තව ණයලාභියෙක් එක්කම නැත්නම් ඒ අදාළ ක්ෂේත්‍රය තුළ තියෙන අඩිත් පුදිලත් එක්කද කියන දේ සාකච්ඡා කරනවා. ඒ අතර තමයි අපිට එන්නේ රයිට් මෙයාත් එක්ක කළ හැකිද නැද්ද කියන දේ අපි එතෙන්ට එළඹෙන්නට පටන් ගන්නවා. ඕක තමයි SWOT analysis එකකින් අපි මූලික වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි ඊළඟ එකට යන්නට කලින් මේකේ තව මොන හරි පැහැදිලි කර ගැනීම. එහෙම නැත්නම් ගැටලු අවස්ථා තියෙනවද? right එහෙමනම් අපි පෙස්ටල් එකට යන්න කලින් දැන් මේකේ මම දැන් පැහැදිලි කරන්නම් කොහොමද විභාගෙට මේ වගේ දෙයක් එන්නේ කියලා. දැන් විභාගෙදි සමහරෙන් අපෙන් අහන්න පුළුවන් පළවෙනි දේ තමයි ශබ්දවත විශ්ලේෂණය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? එතකොට එහෙමනම් ඒක මදුෂිකා thank you. එතකොට එහෙමනම් අපි කොහොමද ඒකේ අංග හඳුනාගන්නේ? එතකොට මොනවා හරි දීලා තියෙන අවස්ථාවක සදුව අත විශ්ලේෂණය යොදා ගන්න ඒ වගේ ප්‍රශ්නයක් අපෙන් අහන්න පුළුවන්. එතකොට කොහොමද ඒ වගේ ප්‍රශ්නයකට ඕගොල්ලෝ උත්තරයක් දෙන්නේ? කොයි විදිහටද අපිට උත්තරයක් එකට දෙන්න පුළුවන්? අපි මෙහෙම දෙයක් කරමු. අපි දැනට සාමාන්‍ය ක්ලාස් එකේ නම් අපි ගොඩක් වෙලාවට මේක ප්‍රැක්ටිස් එකක් හැටියට අපි කරනවා. නමුත් අපි මෙතනදී යම් එෆර්ට් එකක් ගමු. අපි හිතමු උදාහරණයකට අපිට මෙන්න මෙහෙම එනවා. අපිට දැනට රාජ්‍ය බැංකුවක් සහ පෞද්ගලික බැංකුවක් අතර අපිට කියනවා SWOT analysis එකක් කරන්න කියලා. So අපි හිතමු මූලිකවම අපි හිතමු රාජ්‍ය බැංකුවක් හැටියට අපි හිතමු මොකක්ද අපි ගන්න බැංක් ඔෆ් සිලෝන් එකක් වගේ අපි ගමු බැංක් ඔෆ් සිලෝන්.
හරි රාජ්‍ය බැංකුවක් හැටියට අපි ගන්නවා බැංක් ඔෆ් සිලෝන් කියලා ගමු. දැන් අපි ටීම් එකක් හැටියට සාකච්ඡා කරලා බලමු මොනවද බැංක් ඔෆ් සිලෝන් එක අපි තනියම ගත්තාම දක්ෂතාවය. එහෙම නැත්නම් අපිට තියෙන strengths, weaknesses, opportunities, threats අපි ඉස්සෙල්ලා දෙක ලිස්ට් කරගන්න බලමු. ඊළඟට අපි බලමු අපි පෞද්ගලික බැංකුවක් අපි මේ HNB commercial සම්පත් ඒකටත් ෂොට් එකක් කරනවා. ඊළඟට අපි බලමු මේ දෙක කොහොමද කම්පෙයාර් කරන්න කියලා. මොකද එතනදී තමයි මේ ෂොට් එකේ අපි භාවිතාව අපි තවදුරටත් තීරණය කරන්නේ. හරි. දැන් ඔයගොල්ලන්ගේ ෆෝරම් එක ඔයගොල්ලන්ට වොයිස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් chat එකෙන් අපිට ඔයගොල්ලන්ට පුළුවන් නම් අදහසක් දක්වන්න. බැංක් ඔෆ් සිලෝන් එක ගත්තොත් ඔයගොල්ලෝ දකින විදිහට මොනවද බැංක් ඔෆ් සිලෝන් එකේ තියෙන strengths අපිට points දෙකක් තිබ්බත් ඇති. කාටට යෝජනා කරන්න පුළුවන්. මොනවද අපිට හම්බෙන දක්ෂතාවය? මේකෙදි මට ඔයගොල්ලන්ගේ සහයෝගය අවශ්‍යයි. මොකද දැන් අපි සාමාන්‍යයෙන් වෙන්නේ ක්ලාස් එකේදී නම් මේක අපි ගෲප් එකක් හැටියට කරනවා. නමුත් මෙතන අපිට ඔන්ලයින් තියෙනකොට අපි එකතු වෙලා මේක කරගෙන යන්න ඕනේ. ඔයගලන්ට වොයිස් කරන්න අමාරුයි නම් මට chat එකකින් එවන්න adequate branch network. අපි ඒක කියමු. දැන් අපි adequate කියලා කියන්නේ නැතුව අපි හිතමු higher number of branches. මොකද දැන් ගොඩක් වෙලාවට 300කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනතර ඒක ශක්තියක් වෙන්නේ අපි many branches එහෙම නැත්නම් higher number of branches. අපි ඒක අපි දාන්න මෙතන branch network. අපි හිතමු higher the many branches. කෙටියෙන් මෙතන නිකන් දාන්නේ branch network එක. එතකොට අපි දැන් Bank of Ceylon එක ගත්තාම ඒකේ තියෙන දක්ෂතාවයක් තමයි branch එක number of branches are high. එහෙම නැත්නම් lot of branches. එතකොට branch network එකට අපි දක්ෂතාවය කියලා හඳුනා ගන්නවා Bank of Ceylon. තව මොනවද අපිට දක්ෂතාවය කියලා හඳුනා ගන්න පුළුවන්? ඔයගලන්ට යෝජනා කරන්න පුළුවන්. thank you ලක්ෂිකා වගේ ඉන්පුට් එකට. මොනවද ඔයගලන්ට යෝජනා කරන්න. අනිත් පැත්ත කතා කරන්න. මොකද නැත්නම් අපිට මේක ගෲප් එකක් වෙන්නේ නැහැ. පුළුවන් තරම් අපි සහභාගීත්වය වෙලා කරමු. right IOMI කියනවා government bank. ඒක අපි දාමු government banking. මම මේක ඔයගලන්ට ඇයි පැහැදිලි නැතුව ඇති අනිත් පැත්තට පේනවා ඇත්තේ. නමුත් ඔයගලන්ට right government yes වත්සලත් ඒකම confirm කරනවා government banking එක කියන එක. එතකොට පළවෙනිට අපි කිව්වා branch network එක හොඳයි. එහෙම නැත්නම් government banking එක තියෙනවා. තව point එකක් අපිට කියන්න පුළුවන් strong brand එකක් තියෙනවා. දැන් අතන brand එකක්. ඒක මම try කියලා දාන්නම් brand එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් Bank of Ceylon කියලා කිව්වහම හොඳ brand එකක් තියෙනවා ලංකාවේ. right මදුෂිකා thank you. higher customer base එකත් හොඳ point එකක්. right මම දානවා customer base. එතකොට customer base එක එහෙම නැත්නම් branch ගොඩක් තියෙන එක yeah ශිවෝදිනී thank you asset base customer base asset base මොනිටර අපිට ගොඩක් points හම්බුණා. ඒ කියන්නේ ලංකාවේ ගත්තොත් ලොකුම asset base එක නැත්නම් customer base එක වැඩිම branch network එක වැඩිම එතකොට government banking එකක් තියෙන එක brand එක right එතකොට yes higher rating very good really anna rating right අපි හිතමු දැන් අපිට ප්‍රමාණවත් දක්ෂතාව පැත්ත right ඒ කියන්නේ strengths අපි යන weakness පැත්තට weakness උත් අපි මොනවා හරි හොයාගන්න බලමු මොනවද අපිට weaknesses අපිට හොයාගන්න වෙන්නේ Bank of Ceylon පැත්තෙන් ගත්තොත් එකක් දෙකක් අපි හොයාගන්න බලමු weaknesses මොනවද weaknesses අපිට තියෙන්නේ Bank of Ceylon මෙතන කවුරු හරි Bank of Ceylon වැඩ කරන කෙනෙක් ඉන්න පුළුවන් එයාම දකින weakness එකක් නැත්නම් අපි වෙන බැංකුවක ඉඳලා අපි පැත්තෙන් ගත්තොත් මොනවද අපි දකින weakness එකක් තියෙන්නේ ඔව් government influences right high cost right sugar and ශිවෝදිනී එකක් තමයි government influence ඒ කියන්නේ රජයෙන් යම්කිසි බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන් එතකොට relatively high cost කියලා දාන්නවා මම මේක පැහැදිලි කරන්න රජයේ යම් ආකාරයක බලපෑමක් තියෙන්න පුළුවන් ඇයි රජයේ බැංකුවක් වෙනකොට සමහර වෙලාවට රජයේ තියෙන ව්‍යාපෘති අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න කියන මතයට එන්න පුළුවන්. ඒක ලාභදායක වුණත් නැතත් අපිට මේක එකතර ආකාරයකට බලපෑමක්. අනිත් එක තමයි දැන් සමහර වෙලාවට දැන් සුගත් සඳහන් කරනවා කොස්ට් එක. දැන් පිරිවැය. සමහර වෙලාවට දැන් මේ කියන දැන් තාම පොඩි ණය ලොකු ණය සියලු දේ කරන්න ගියාම අපිට පිරිවැයක් හැටියට ගත්තත්
පිරිවැය අනිකුත් බැංකුවකට වඩා වැඩි වෙන්නට පුළුවන්. ඒකට අපි කියනවා cost එක high. එහෙම නැත්නම් පිරිවැය high. තාම මොනවද අපිට දකින්න වෙන්නේ? මොනවාර කොහොමද ඒගොල්ලන්ගේ ආකල්ප එහෙම? පෞද්ගලික බැංකුවක සමාජලට තියෙන කස්ටමර් ඒ කියන්නේ පාරිභෝගිකයන්ට තියෙන ආකල්ප වලට සාපේක්ෂව yes හොඳ පොයින්ට් එකක් කියනවා අයෝමි කස්ටමර් සර්විස් එක. එතකොට කස්ටමර් සර්විස් එක නිකන් low. මේක ඇත්තටම සමාජලට arguable සමහරවිට හොඳට කස්ටමර් සර්විස් එක තියෙනවා. මම අපි කියන්නේ ජෙනරලි අපි දකින දෙයක්. දැන් මේක හරි වැරදි වෙන්න පුළුවන්. දැන් මේ අපි මේක සාකච්ඡා කරන්නේ විභාගයේ අපිට ප්‍රශ්නයක් වෙන වෙලාවට අපි දැන් අපිට තියෙන දැනුමෙන් අපි බලනවා right. ඊළඟට මම කියනවා දැන් සමහරලාට මේක ඉහළ පහළ යන්න ඕන හැටි පුළුවන් right. දැන් අපි දුමු weaknesses උත් තියෙනවා. දැන් අපි නිකන් බලමු මොනවද අපිට තියෙන opportunities. Bank of Ceylon එකේ හැටියට මට මොනවද වෙළඳපොළ තියෙන බැංකු ශාස්ත්‍රය තුල තියෙන opportunities. අවස්ථාවන් මොනවද මේ ඉදිරියේදී මට සාකච්ඡා කරන්න තියෙන්නේ. මොන වගේ දෙයක්ද අපිට එතන පොයින්ට් එකක් හරි දෙකක් හරි සාකච්ඡා කරොත් අපි කොහොමද කරන්න පුළුවන්. මොනවද opportunities? ඒක සමහරවිට දැන් Bank of Ceylon එකටම ආවේනික වෙන්න ඕනේ නැහැ. රජයේ සමහර ප්‍රතිපත්ති නිසා. නැත්තම් මේ වෙලාවේ තියෙන කොවිඩ් එක වගේ දෙයක් නිසා අපිට දෙයක් වෙනවා. මිනිස්සුන්ගේ කල්ප නිසා මොන හරි දෙයක් වෙනවා. අපිට මොන හරි දේවල් තියෙනද opportunities බැංකුවකට. අනිත් අයත් කතා කරා නම් හොඳයි. කීප දෙනෙක් ඉන්ටරැක්ටිව් ඉන්නවා. අනිත් අයත් අදහස් දක්වන්න. ඒතර අපිට මේක collectively මේ ගමන යන්නට පුළුවන්. මොනවද opportunities අපි දකින්න. දැන් අපි මෙහෙම කිව්වොත් සාමාන්‍ය මේ වෙනකොට අප නෑනේ වෙළඳපොළ තුල. මොකද දැන් හැමෝම එක්ස්පෝර්ට්ස් ගැන කතා කරනවා. රජය වෙන්න පුළුවන්, ව්‍යවසායකයෙ වෙන්න පුළුවන්, බැංකුව වෙන්න පුළුවන්. ඒතකොට එක්ස්පෝර්ට් මාකට් එකට ලොකු ફોකස් එකක් තියෙනවා නේ. එක්ස්පෝර්ට් මාකට් එකට ફોකස් එක වැඩි දැන්. එතකොට එහෙමනම් අපි කියනවා එක්ස්පෝර්ට් මාකට් කියලා අපි නිකන් සඳහන් කරනවා. මේ මොකක්ද? අපිට කන්සන්ට්‍රේට් කරන්න පුළුවන්. දැන් අපි ගත්තොත් මේ අපිට වැඩිපුර ලෙන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් growing set එකක් තමයි ස්පෝර්ට් මේ අපි එක්ස්පෝර්ට් මාකට් එක කියලා සඳහන් කරන්නේ. එතකොට සුගත් සඳහන් කරනවා ස්ටේට් ස්පොන්සර්ෂිප් එක කියලා. එතන සුගත් ස්ටේට් ස්පොන්සර්ෂිප් එක වුණාම ගොඩක් වෙලාවට අපිට ඒක අවස්ථාවකට වඩා ඒක අපිට සඳහන් කරන්න පුළුවන් ශක්තියක්. ඒ කියන්නේ රාජ්‍ය අනුග්‍රහයත්වයේ තියෙන්නේ. එතකොට අර මිනිස්සුත් දකින්න රයිට් ගවර්න්මන්ට් බැකින් එකක් වගේ කියන එක තමයි ඒ දකින්නේ. right. එතකොට නමුත් opportunity එකක් වෙන්නේ හැම වෙලේම අපිට ඉදිරියේදී වෙළඳපොළ තුලින් බාහිර පරිසරයෙන් අපිට මොනවද තියෙන්නේ කියලා. දැන් එතකොට අපි ගත්තොත් එක්ස්පෝර්ට් මාකට් එකක් කියන එක එකක්. ඊළඟට තමයි මේ දවස්වල ඔයගොල්ලෝ හොඳට දකිනවා නම් තියෙනවා concessionary credit lines කියන මන්දා. දැන් ඔයගොල්ලෝ දකිනවා 104 සෞභාග්‍ය. හරි. ඒතර ඒ වගේ දැන් අලුතෙන් lending schemes ටිකක්. ඒ කියන්නේ එක්කෝ මහ බැංකුවෙන් සමහර වෙලාවට ණය යෝජනා ක්‍රම දෙනවා. ඊළඟට ඔයගොල්ලෝ නම් මතක නම් මේ දවස්වල තව එකක් තමයි excess liquidity. මම මේක පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ අපි දැන් ද්‍රවශීලතාවය දැන් අපි ගත්තොත් වැඩි බැංකු වලට. එතකොට ඒ කියන්නේ මොකද්ද? දැන් රජයෙන් අපි කියනවා statutory ratios අඩු කරලා දෙනවා. එතකොට reserve ratio අඩු කරලා තියෙනවා. බැංකුවෙන් රජය මිලදී ගන්න මුදල් ප්‍රමාණය අඩු කරලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අපි ගම මුදල් වැඩිපුර තියෙනවා. එතකොට ඒක අපිට opportunity එකක්. දැන් අපිට ඕනම් පුළුවන් අලුත් lending තත්ත්වයට හොයාගන්න. right දැන් මොකද government එක කියන export market යන්න, agri market යන්න. එතකොට ඊළඟට අපිට කියනවා මේ 104 වගේ loans වලට යන්න. එහෙම නැත්නම් දැන් මේ excess liquidity in the cost of funds අපි අඩු වෙන්න පටන් ගන්නවා. මොකද අපිට දැන් වෙනදාක ආයෝජනය කරන්න තැනක් නැති වුණා බැංකු වලට. අපි ගාව සල්ලි වැඩිපුර තියෙනවා. ඒතර ඕවා අපිට opportunities. මීට අවුරුද්දකට කලින් ඔවා තිබුණේ නැහැ. cost of එහෙම නැත්නම් අපි ගත්තොත් cost of funds වල ටිකක් 8ක් 9ක් Bank of Ceylon. ඒක සමාන 4ට 5ට. මොකද deposit rates උත් දැන් අඩු වෙනවා. ඇයි? දැන් rates අඩු වෙන දැන් customers ලට අපි දෙන්න ඕන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට දැන් අපි අඩු පිරිවැයක් අපි ගාව තියෙනකොට අඩු පිරිවැයකින් නම් අඩු පොලියකින් නම් පාරිභෝගිකයන්ට දෙන්නේ NPL උත් ටිකක් අඩු වෙනවා. මොකද ඒගොල්ලන්ට ආපසු ගෙවීමේ හැකියාව වැඩි වෙන්න පටන් ගන්නවා. දැන් 120ට ණයක් දුන්නා මෙයාට ආපසු ගෙවන්න අමාරුයි. 10ක් දුන්නා මෙයාට ආපසු ගෙවන්න ලේසි. right? දැන් අපි දල වශයෙන් අපි strengths හොයාගත්තා, weakness හොයාගත්තා, opportunities හොයාගත්තා. threats මොනවද අපිට දැන් තියෙන සාමාන්‍යයෙන්? ඔයගලන්ට යෝජනා කරන්න පුළුවන් මොනවද තර්ජන? Bank of Ceylon එක පැත්තෙන් තියෙන තර්ජන. ඔව් මදුෂ්ටිකාය තක්ෂිලා දෙන්නම දානවා. මොනවද අපි බලමු. එකක් තමයි
growing of customer attraction towards private bank, flexibility of private banking than government banks. අපි එතකොට දාමු එකක් තමයි competition කියලා මම දාන්න. මේ දෙකම අල්ලලා competition from private banks increase වෙලා තියෙනවා. ඒ කියන්නේ තරගකාරීත්වය එකක්. ඉස්සර වගේ private bank එකයි ඉන්නේ නැහැ. customer service වෙන්න පුළුවන්, එහෙම නැත්නම් customer products වෙන්න පුළුවන්, customer approach checking වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ තරගකාරීත්වය මේක threat එකක් නැහැ. අද හැමෝම දැන් ගිහිල්ලා bank of Ceylon එකට People's Bank එකට යන්න ඕනේ නැහැ. එතකොට peer financial institution එක competition එකට දාන්න පුළුවන්. මොකද එන්න තරගකාරීත්වය වැඩි වෙනවා. ඒක ඇවිල්ලා බැංකු සහ බැංකු නොවන කට්ටියගෙන් තරගකාරීත්වය වැඩි වීම එක්තරා ආකාරයක අවදානමක්. තව මොනවා හරි අපිට තියෙනවද අවදානම්? රාජ්‍ය බැංකුවක් හැටියට ගත්තොත් අවදානම් මොනවා හරි තියෙනවද? සමහරවිට අපි දකින දෙයක් තමයි රජය ණය ලබා ගැනීම කරන්න පටන් ගන්නවා. දැන් ඔය අපි කිව්වොත් ඩොලර් ලෝන්ස් එහෙම නැත්නම් විදේශ ණය ගෙවන්න. එතකොට එහෙම නැත්නම් high cost borrowings වලට රජය ගෙවන්න තිබ්බාම රජය එනවා බැංකු වලින් ණය ගන්න. හැබැයි එතකොට වැඩිපුර රජය බැංකු වලින් ණය ගන්න ඉන්නේ ගොඩක් වෙලාවට පෞද්ගලික බැංකු නෙමෙයි මේ රජය බැංකු දෙකටයි යන්නේ. එතකොට මොකද වෙන්නේ? රජයේ වැඩිපුර බැංකු වලින් ණය ගන්න ගියාම දැන් මේගොල්ලන්ට සමානලාවට ඒක නිසා අපිට අර වෙළඳපොළ තියෙන හොඳ අවස්ථා සඳහා යොමු වෙන්න මුදල් නැති වෙන්න දැන් පුළුවන්. ඒ දැන් මේක පාරවල් හදන්න, හයිවේස් හදන්න, හාබර් එකට ඒකට ලොකු ලෝන්ස් ඉල්ල ගන්නවා මේ රුපී ලෝන්ස්. ඒතර excess borrowings කියන එක threat එකක් දැන් මෙතන. excess borrowing from government. රජයෙන් වැඩිපුර ණය ලබා ගන්න ගියාම පස්සේ ඩිපෙන්ඩන්ස් එකක් තියෙනවා රජය මත මේ Bank of Ceylon එක. ප්‍රයිවට් බැංක් එකට බිලියන ගණනක් ගන්න දෙන්නේ නැහැ. දැන් ඒ වැඩෙන් වෙන්නේ මොකද? excess liquidity opportunity එකක් වෙනවා වගේම රජයේ ටික ගත්තට පස්සේ දැන් මට නැහැ මාකට් එකට යන්න. මොකද ප්‍රයිවට් බැංකු අනිත් බැංකු ඇවිල්ලා ගිහලා ප්‍රයිවට් මාකට් එකේ ලෙන් කරනවා. දැන් මම රජයට දෙන්න ගත්ත පස්සේ සමහරට මට ඒ opportunity එක නැත්නම් ඒක මට threat එකක්. ඊළඟට තක්ෂිලා එකක් දානවා government decision එක interest waive off එකක්. ඒකත් හොඳ තර්කයක්. දැන් ඒකෙදිත් කියන්නේ දැන් අපි කියනවා right moratorium වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනිකුත් ණයවලදී රජය කිව්වොත් එහෙම අපිට ණය waive off කරන්න කපා හරින්න. එතකොට මොකද වෙන්නේ? අපි depositors ලගේ ගත්ත සල්ලි අපිට තියෙන්නේ. දැන් රජය කිව්වහම කරාම ඒක ලාභයෙන් අයින් කරනවා මිසක deposit එකෙන් මට අයින් කරන්න බෑ ඒ interest එක. deposit එක කවදාවත් කියන්නේ නැහැ නේ මට interest එක එපා කියලා. right? එයා 10 නම් 15ක් ඉල්ලන කෙනෙක් තමයි deposit එක කියන්නේ. දැන් මේ අපි 10ට දීපුත් 5ට අඩු කරන්න කියනවා. මෙහෙන් අඩු කරාට අරහෙන් අඩු කරන්න අපිට බෑ. ඒතකොට ඒක බැංකුව බෙයා කරන්න ඕනේ. එතකොට අපිට ඒ වගේ දෙයක් වුණොත් ගැටලුවක් වෙන්න පුළුවන්. සුගත්ගේ පොයින්ට් එකක් තියෙනවා government policies changes. ඒක ධන වෙන්න පුළුවන් ඍණ වෙන්න පුළුවන්. දැන් අපි government එකක් ඇවිල්ලා government policy එක වෙනස් වෙනකොට සමහර වෙලාවට මට opportunity එකක් උතුණා. දැන් මම මෙතනදී කිව්වේ export driven economy නැත්නම් local economy එහෙම නැත්නම් agri economy ඒ පැත්තට support කරන government එකක policy එකක් ඉන්න concessions tax cuts ඔක්කොම එනකොට මට opportunity එක. ඒ වගේම තමයි මේ පැත්තට සමහර වෙලාවට මම කිව්වේ දැන් මේ ඇවිල්ලා change of government policy තමයි excess borrowings වැඩිපුර එයා ඩොලර් ලෝන් වලින් ගන්න නැතුව ගන්න රුපී ලෝන් වලින් government change එක කරා ඒගොල්ලන්ගේ approach එක lending ඉස්සෙල්ලා hit වෙන්න පටන් ගන්නවා Bank of Ceylon වගේ තැනකට right ගොඩක් ස්තුතියි ඔයගොල්ලෝ සෑහෙන points එකක් දැන් මට ඇත්තටම ඕන උනේ දැන් මෙන්න මේ වගේ தත්ත්වයක් තමයි අපි විභාගෙදී ඇති කළ ගත්තේ යුත්තේ දැන් අපි හිතමු විභාගෙත් කොහොම එකක් දෙනවා විභාගෙදී අපිට දෙනවා මෙන්න මේ ආකාරයකට සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෙක් අපි හිතමු රයිස් මිල්ල කෙනෙක්. එහෙම නැත්නම් 3 star hotel එකක්. එහෙම නැත්නම් අපිට කියනවා garment factory එකක්. දැන් ඒ කාර්යභෝගිකයෙක් ණයක් ලබා ගැනීමට එනකොට ණයට සුදුසුද නැති සලකා බැලීමේදී ඒ පුද්ගලයාගේ ඒ ව්‍යාපාරයේ සම්බන්ධයෙන් ශදුවත විශ්ලේෂණයක් කරන්න කියලා ඔයගොල්ලන්ට කියනවා. දැන් ඕගොල්ලෝ කල යුත්තේ උපකල්පනට යටත් වෙලා මෙන්න මේ වාගේ එක්සර්සයිස් එකක් තමයි කළ යුත්තේ. පැහැදිලිද? දැන් මේක අමාරු නැහැ. දැන් මම මේක කිව්වේ දැන් බලන්න ඔයගොල්ලෝ කරුණු කාරණා එක දිගට ගලාගෙන එනකොට දැන් මෙතනදී අපිට අදාළ වෙන්නේ නැහැ. අපි කාත් එක්කද මේක කම්පෙයාර් කරන්න කියලා. අපි තාම මේ තත්ත්වයට ආවේ නැහැ. ඒ තත්ත්වෙත් මම ඉස්සරහට පැහැදිලි කරන්නම්. අපි එතෙන්ට ආවොත් තමයි සමහර දේවල් අපිට අර apple to apple වගේ කම්පෙයාර් කරනකොට අවශ්‍ය නොවෙන්නේ. නැත්තම් අපිට ඒක දිගින් දිගටම අවශ්‍ය වෙන්නත් පුළුවන්. මම පොයින්ට් එකක් දෙකක් අරගෙන පැහැදිලි කරන්න. එතකොට දැන් මේක ආපහු රීකැප් කරොත්
සමරයිස් කරොත් අපි කරේ අපිට කියනවා රයිට් බැංක් ඔෆ් සිලෝන් එක තියෙනවා. බැංක් ඔෆ් සිලෝන් එක අපිට පුළුවන්ද ෂඩු අත විශ්ලේෂණයකට යටත් කරන්න. රාජ්‍ය බැංකුවක් එහෙම නැත්නම් මම කියන ආකාරي උදාහරණයක්. එතකොට මම මොකද කරන්නේ? මම බලන මොනවද ස්ට්‍රෙන්ත් එක, මොනවද ඔපචුනිටි එක, මොනවද වීක්නස් එක, මොනවද ත්‍රෙට් එක. ස්ට්‍රෙන්ත් එක සොකල් රාශියක් කිව්වා. හොඳ වර්ගීකරණයක් තියෙන එක කිව්වා. ඉහළ පාරිභෝගික ප්‍රමාණයක් ඉන්න එක කිව්වා. ඉහළ වත්කම් ප්‍රමාණය කිව්වා. බ්‍රෑන්ඩ් එකක් තියෙන එක කිව්වා. ගවර්න්මන්ට් බැකින් එකක් තියෙනවා. එහෙම නැත්නම් ගවර්න්මන්ට් ස්පොන්සර්ෂිප් එකක් තියෙන එක කිව්වා. එතකොට බ්‍රාන්ච් නෙට්වර්ක් එකක් තියෙන එක කියලා කිව්වා. දැන් අපිට අතිශය වැදගත් වෙන විදිහට අපිට ශක්තියින් ටිකක් අපි හොයාගන්න. ඊළඟට අපි යනවා මොකද? weaknesses ටික. weakness තමයි රජයේ මැදිහත් වීම. අනිසි මැදිහත් වීම කියලා කියන්න පුළුවන් සමහරවිට. දැන් අපිට අකමැති කැමති එකක් නැහැ. ඒක රාජ්‍ය බැංකුවක් වුණාම රයිට් සමහරවිට අපි තුන් දේශපාලනය සම්බන්ධ කරලා මෙන්න මේ ටිකට කොරස්සා දෙන්න කියන්න පුළුවන්. නැත්තම් මෙන්න මේ අඩු පොලියට ණය ටිකක් දෙන්න පුළුවන්. නැත්තම් අර කියන වගේ ඇග්‍රි ණය කපලා දාන්න කියන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? sorry දැන් ඒක අපි ඒකෙන් ඇතර මෙට්‍රික් පැත්තට ඉන්ෆ්ලුවන්ස් පැත්තට ගත්තොත් රජයේ බලපෑම මත තියෙන බැංකුවක් වෙනකොට එයාට පොඩි දුර්වලතාවයක් එන්න පටන් ගන්නවා. අර මිනිස්සුගේ පැත්තෙන් වෙන්න පුළුවන්, වෙන ආයතන පැත්තෙන් වෙන්න පුළුවන්, වෙන රටකින් අපි දිහා බලනකොට වෙන්න පුළුවන්. ඒක දුර්වලතාවය. මොකද සමහරට තනියම තීරණ ගන්නීම නොහැකියාව වගේ තමයි එතනදී අපි සාකච්ඡා කරන්නේ ගවර්න්මන්ට් ඉන්ෆ්ලුවන්ස්. ඊළඟට කොස්ට් එක පිරිවැය. ඒකත් අපි කිව්වා මොකද පොඩි ලොකු එහෙම හැම ණයක්ම සමහරලාට කරන්න වෙනවා ලාභය බලාගෙන විතරක් කරන්නේ නැති වෙනකොට. එතකොට මෙහෙමනම් මෙයාට යම් ආකාරයක පිරිවැයක්. right? කියන්නේ ඊට වඩා හොඳට කරන්න පුළුවන් අවස්ථාවක් වුණත් කරන්න බැරි විදිහක් වෙන්න පුළුවන්. කස්ටමර් සර්විස් එකේදී යම් ආකාරයකට වැඩි ආකල්පයක් තියෙනවා. මේ නිසි පරිදි නැත්නම් සුදුසු පරිදි පෞද්ගලික බැංකුත් එක්ක සාපේක්ෂව බැලුවහම කස්ටමර් සර්විස් එක ඉහළ මට්ටමක නැහැ. හේතුව සමහරට ඒගොල්ලෝ නැත්නම් කස්ටමර්ස්ලා ඉන්නවා වෙන්න පුළුවන්. නැත්නම් වැඩි වෙන්න පුළුවන්. අර මම කියන ඉහත කාරණේ යටතේදී ඒගොල්ලෝ හැමදේම කරන්න ගියාට පස්සේ නිසි පරිදි පාරිභෝගික සත්කාරය කළ නොහැකි අවස්ථාවක් එන්න පුළුවන්. ඒතර ඕවා තමයි අපි වීක්නස් කියලා කිව්වේ. ඒතර ඔපචුනිටිස් කියලා කියන්න පටන් ගත්තා මම. ඔන්න විදේශ වෙළඳපොළ. එහෙම නැත්නම් අපි කියන අපනයනේ වෙළඳපොළ සඳහා දැන් දිරියක්. ඒ සඳහා ફોකස් එකක් රටේම ඇති වෙලා තියෙනවා. නැත්නම් අපනයනේ නැත්නම් අපි කියනවා දේශීය වෙළඳපොළ නැත්නම් කෘෂිකාර්මික වෙළඳපොළ සඳහා වැඩි ඉල්ලුමක්. එනකොට මොකද වෙන්නේ? බැංක් ඔෆ් සිලෝන් එකේ ඉන්නවා ගොඩාක් කස්ටමර්ස්ලා. ඔය කියන සෙක්ටර්ස් වල ඉන්න ගොඩාක් කස්ටමර්. වැඩි දුර යන්න දෙයක් නැහැ. එතරම් ફોකස් කරලා ලොකු ලෙන්ඩින් බුක් එකක් හදා ගන්න පුළුවන්. ඒක ඔපචුනිටි එක. ඊළඟට අපි කන්සෙෂනරි කියන්නේ අඩු පොලියට ණය යෝජනා කරන. දැන් සෙන්ට්‍රල් බැංකින් 4ට සහභාගීලා ඉන්නේ. තවත් ඒගොල්ලන්ටම දැන් මේ වෙලාවේ මාකට් එකේ ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඒතර ඒ දී අපිට කරලා දෙන්න පුළුවන්. අඩු පොලියට එන ණය යෝජනා කරන. ඒක මට ඔපචුනිටි එකක්. මම පැහැදිලි කරා ඒක වාසි වෙන්නේ කොහොමද කියලා. excess liquidity කියන්නේ අපි කියනවා දැන් අපේ තියෙන ද්‍රවශීලතාවය දැන් ඕනට වඩා වැඩි. excess දැන් ඉස්සර තිබ්බ ද්‍රවශීලතාවය අඩුයි. අතේ සල්ලි නැහැ. දැන් සල්ලි වැඩි. එතකොට ඒක ඔපචුනිටි එක. එතකොට මට පුළුවන් හොඳ ණය කරුවන් තෝරගන්න. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් අර කියන කෘෂිකාර්මික ඒ වගේ ක්ෂේත්‍ර වෙන්න පුළුවන්. නැත්නම් මහා පරිමාණ කර්මාන්තකරුවෝ වෙන්න පුළුවන්. නැත්නම් අපනයන වෙළඳපොළ වෙන්න පුළුවන්. නැත්නම් තවත් මොනවා හරි නිෂ්පාදන කරන අය වෙන්න පුළුවන්. එතකොට දැන් ඒ සඳහා මට පැහැදිලිවම යන්නට පුළුවන් මාර්ගයක් හැදෙනවා. මොකද හේතුව excess liquidity surplus liquidity එකක් තියෙනවා. අමතර මුදල් අතේ තියෙනවා. ඒතර ඒවා අපි කිව්වා opportunities කියලා. threat එකක් අපි කිව්වා එකක් තමයි රජයෙන් වැඩිපුර මුදල් ලබා ගත්තොත් ණය හැටියට ඒක මට threat එකක්. ඒතර මගේ තියෙන liquidity එකට ආය බලපානවා. මට අවශ්‍ය කරන තැන lending වලට කරන්න යන්න බැරි වෙනවා. එතකොට ඒ වගේම තමයි competitors දැන් private banks ඉන්නවා, තවත් මූල්‍ය ආයතන ඉන්නවා. ඒතර ඒව වලින් මට එනවා යම් ආකාරයක මොකද්ද? අවදානම නැත්නම් threat එක. ඒ threat එක අපි කොහොම හරි නැති කරගන්න බලන්න ඕනේ. මෙන්න මේ කියන කාරණා පාවිච්චි කරලා. පැහැදිලිද? ඒතර දැන් මේ ආකාරයට අපි තුමු විභාගෙ දෙන්නේ බැංක් ඔෆ් සිලෝන් එක ගැන. විභාගෙ දිනනවා අර මම කියනවා ගාමන් ෆැක්ටරි එක ගැන. අර මම කියනවා වගේ මොනවා හරි ව්‍යාපාරයක් පිළිබඳ. එතකොට දැන් ඕගොල්ලෝ මූලිකව කරන්න ඕනේ මේ ආකාරයට ෂොට් එකක් හදාගන්න එක තමයි මූලිකව කරන්නේ. දෙවනුව තමයි සමහරලාට අහන්න පුළුවන් අපි කොහොමද මේ ෂොට් එක පාවිච්චි කරන්නේ? ඒ
කියන්නේ පළවෙනි ප්‍රශ්නේ අපි කිව්වා short කියන්නේ මොකක්ද කියලා. දෙවෙනි ඒකේ යටතේ කොටස් අපි හඳුනාගෙන component විස්තර කරන්න කියනවා. තුන්වෙනි ප්‍රශ්නේ සමහරට අපිට short එක කියන්න පුළුවන් මෙන්න මේ ආයතනෙක මේ යොදන්න කියලා. මේක හතරවෙනි එකෙන් අපි අහනවා කොහොමද මේ short එක පාවිච්චි කරලා මේක තවදුරටත් කළමනාකරණය කරගන්නේ. දැන් කොහොමද ශබ්දවත් විශ්ලේෂණයක් මගින් මේ අදාළ ආයතනයේට අපි යම් ආකාරයකට උපදෙස් අපි යන්නේ. හරි දැන් අපි ණය අනුමත කරන එහෙම නැත්නම් ණය නිලධාරිය හැටියට අපේ ඊළඟ ස්ටෙප් එක දැන් යහන. කොහොමද දැන් අපි ඒකට උත්තර දෙන්න කලින් අපි මේක කියලා හිතමු. මේකේ දැන් මට කියන්න බලන්න මොනවද අපේ ස්ට්‍රැටජිස් උපාය මාර්ග වියුත්තේ? මොකද්ද මෙතනදී අපි සාකච්ඡා කරන උපාය මාර්ග කියලා? සමාන කල්ම කිව්වා ශක්තියින් එහෙම නැත්නම් අවස්ථාවන් අපි පාවිච්චි කරනවා මොකටද? මේ threats එහෙම නැත්නම් weaknesses අඩු කරගන්න. ඕක තමයි අපේ ස්ට්‍රැටජි. ඒකට එකක් හරි දෙකක් හරි අපි ලියාගත්තා නම් අපේ කාරණාව පැහැදිලියි. දැන් මෙතනදී අපි උදාහරණයක් ගමු. අපි දැන් එකක් අපිට තියෙනවා අපේ කම්පිටිෂන් එක. කම්පිටිෂන් එක කියන එක අපිට ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. හැබැයි ඕක අඩු කරගන්න අපිට පුළුවන් ද බලන්න ශක්තියින් මෙතන මොන හරි තියෙනවද කියලා. ඔන්න අපිට පුළුවන් රජයේ බැංකුවක් කියන එක. හොඳ බ්‍රෑන්ඩ් එකක් තියෙන එක. බ්‍රෑන්ච් නෙට්වර්ක් එකක් තියෙන එක. හරි. එතකොට එහෙම නැත්නම් අර වගේ කිව්වාගේ හොඳ කස්ටමර් බේස් එකක් ඉන්න එක. ඇසෙට් බේස් එකක් ඉන්න එක. එතකොට මොකද වෙන්නේ මට? මේවා ටිකක් මම ඉෆෙක්ටිව්ලි පාවිච්චි කරොත් මට පුළුවන් තරඟකාරීත්වය අඩු කරන්න. මොකද ලංකාවේ බ්‍රාන්චස් 300-400ක් තියෙනකොට අපිට අපි ෆෝකස් එෆර්ට් එකක් දැම්මොත් ඒ පැත්තේ හොඳම කස්ටමර්ස්ලත් අපි ගාව ඉන්නේ. එතකොට අපේ තියෙන තරඟකාරීත්වය තියෙන අනිත් බැංකු වලින් නම් අපි මොකද කරන්නේ? අපි ගාව තියෙන ප්‍රොඩක්ට්ස් ටික, බ්‍රාන්චස් ටික අපේ මුදල් පාවිච්චි කරලා අපි අප්‍රෝච් කරනවා අතෙන්ට. අන්න අපේ තියෙන ශක්තියක් පාවිච්චි කරනවා දුර්වලතාවයක් අඩු කරගන්න. ඒක තමයි උපාය මාර්ගයක් කියලා කියන්නේ. එතකොට අපෙන් අහුවොත් SWOT එක ශබ්දවත් විශ්ලේෂණය පාවිච්චි කරලා උපාය මාර්ග කීපයක් සඳහන් කරන්න. ප්‍රශ්නයක්. ඔන්න මම කියන උපාය මාර්ගයක. අපි අනිත් පැත්තට ගියොත් opportunities තියෙනවා. opportunities පාවිච්චි කරන්න කොහොමද බලන්න මේ අපි කියන weakness එකක් අඩු කරගන්න. බලන්න පුළුවන්ද කියලා? opportunities තියෙනවා අපිට excess liquidity කිව්වා. එහෙම නැත්නම් අඩු පොලියට තියෙන ණය යෝජනා ක්‍රම කිව්වා. එහෙම නැත්නම් export market එකක් තියෙන opportunities. අර පැත්තෙන් customer service එක අඩුයි. එහෙම නැත්නම් cost එක වැඩි lending වලදී. රජයේ බලපෑමක් තියෙනවා. ඒවා අපි weaknesses කියලා කිව්වා. කොහොමද දැන් අපි කරන්න පුළුවන්? ඔයගොල්ලන් හිතන විදිහට opportunity එක පාවිච්චි කරලා ඕනනම් threat එකක් අඩු කරන්න පුළුවන්. opportunity එක පාවිච්චි කරලා අපිට පුළුවන් weakness එකක් අඩු කරන්න. මොනවද ඔයගොල්ලන් තියෙන යෝජනාව? කාටද කියන්න පුළුවන්ද? සඳහන් කරන්න බලන්න මොකක් හරි opportunity එකක් අපිට opportunity එකක් පාවිච්චි කරලා threat එකක් නැත්නම් weakness එකක් අඩු කරන්න කොහොමද කරන්න පුළුවන්? මොකද යෝජනා කරන්න පුළුවන්? අපි මෙහෙම කිව්වොත් අපි කියනවා දැන් උදාහරණයක් ගත්තොත් මෙතන තියෙනවා export market එක. ඒ export market එකේ opportunity එකක් තියෙනවා. එතන අපි දැන් high cost එකක් තියෙනවා අර පැත්තේ. ඒ කියන්නේ සාපේක්ෂව ගත්තොත් පිරිවැය වැඩි. එහෙමනම් අපිට මොකද්ද කරන්න පුළුවන්? අපි දන්නා export market එක පැත්තෙන් ගියොත් අපිට ගොඩක් වෙලාවට මොකද්ද ගන්න පුළුවන්? free income ගන්න පුළුවන්. ඒ කියන්නේ export market පැත්තට ගියොත් LC වෙන්න පුළුවන්, අනිකුත් trade related documents වෙන්න පුළුවන්. ඒවා වැඩිපුර දෙන්න ගියොත් අපිට අඩු පිරිවැයක් තමයි ඒවට යන්නේ. මොකද ඒ සඳහා capital එකක් යන්නේ නැහැ. ගොඩක් off balance sheet items තියෙනවා. එතකොට අපි දැන් export market එක වෙනකොට cash management වෙන්න පුළුවන්, කාස වෙන්න පුළුවන්, export LCs වෙන්න පුළුවන්. ඒ ආකාරයේ දේවල් ටිකක් අපි කරනකොට අපිට පුළුවන් මේ කියන high cost පැත්ත. ඒ කියන්නේ සමහරවිට අපි ලේන් කරලා තියෙන cost එක වැඩි වෙනකොට අපි තව නිෂ්පාදන ටිකක්, තව අපි products ටිකක් market එකට දාන්න. export market එක support කරන්න. එතකොට එහෙම කරනකොට මොකද වෙන්නේ? ගොඩක් වෙලාවට අපිට service fee එකක්, processing fee එකක්, commission එකක් ඒකෙන් අපිට income එකක් ගන්න පුළුවන්. ඒකෙන් අපිට පුළුවන් මේ පිරිවැය යම් ප්‍රමාණයක් අඩු කරගන්න. දැන් අපි නිකම්ම lending loans දී ගියොත් සමහරවිට අපිට ලොකු cost එකක් යන්න පුළුවන්. හැබැයි අපි හිතුවොත් export line එක යනකොට loans විතරක් නෙවෙයි, OD විතරක් නෙවෙයි. අපිට දෙන bill discount එක වෙන්න පුළුවන්. export LCs වෙන්න පුළුවන්. ඒතර ඒවට මුදල් යන්නේ නැහැ. ඒවට මුදල් යන්නේ නැහැ. ඒව දෙනකොට අපිට ඒකෙන් free income එකක් ගන්න පුළුවන්. එතකොට සමහරවිට foreign remittances අපි කියන right අපේ account එක හරහා එවන්න. කාලයක් අපිත් එක්ක තියෙන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ? අන්න වෙන පැත්තක යන cost එක මේ පැත්තේ cost එක අඩු කර ගන්න පුළුවන්. මොකද float income එක තියෙනවා.
පැහැදිලිද? එතකොට දැන් අන්න එහෙම තමයි අපි සාකච්ඡා කළ යුත්තේ දීලා තියෙන අවස්ථාවක කොහොමද SWOT කියන මොඩල් එක අපි දාන්නේ? ඒ මොඩල් එක දැම්මට පස්සේ අපි කොහොමද ඒකෙන් උපාය මාර්ග තීරණය කරන්න කියලා. right? බලමු හොඳ ප්‍රශ්නයක් අහනවා. Yeah, investing excess assets in profitable investments and then can reduce cost. එකත් හොඳ එකක්. දැන් අපි කිව්වා මෙතනදී assets ඒගොල්ලන්ට තියෙන ඕන තරම්. දැන් ඒ assets ඉබ්බහම මොනවද කරන්න පුළුවන් සමහර වෙලාවට ඇත්තටම අපි හිතමු සමහර වෙලාවක ඒගොල්ලන්ගේ unoccupied branches තියෙනවා. buildings තියෙනවා. හරි එහෙම නැත්නම් අපිට පුළුවන් ඒව සමහර වෙලාවට වෙන කාට රෙන්ට් කරලා ඉන්කම් එකක් ගන්න. ඒක බැංකුවට ආදායමක්. එහෙම නැත්නම් සමහර ලාවට අපි තුමු unearned assets තියෙනවා. unearning assets වාහන තියෙන්න පුළුවන්. මේ වෙලාවේ සමහර වෙලාවට අපි ඒව මේන්ටේන් කරන්න යන එක බැංකුවට තේරුමක් නැති වෙන්න පුළුවන්. මොකද අපි දැන් low profile යන වෙලාව. එක්කෝ ඒව සමහරට ඩිස්පෝස් කළේ ඉන්කම් එක ගන්න පුළුවන්. අපිට රෙන්ට් කරගන්න පුළුවන් සමහර ලාවට. එතකොට ඒ වගේ දේවල් අපිට නිකන් මම කියන්නේ efficiency පැත්තෙන්. මොකද දැන් වෙන බැංකුවකට නෑ මේකට. වෙන බැංකුවක ගත්තොත් branch network එකෙන් භාගයට භාගයක් ඒගොල්ලෝ රෙන්ට් එකට තියෙනවා. දැන් සමහරලාට bankruptcy loan එක ගත්තොත් සෑහෙන ප්‍රමාණයක් ඒගොල්ලන්ගේ අයිතිය තියෙන එක වෙන්න පුළුවන්. රජයේ එහෙම නැත්නම් අයිතිය තියෙන. එතකොට අපිට සමහර වෙලාවට එකම තැන branch දෙක තුන තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ට කරන්න පුළුවන් ඒ එකම branch එකක් අප්ග්‍රේඩ් කරනවා. එතන තියෙනවා අර අපි කියනවාගේ customer service එක අඩුයි නම් අර පැත්තේ asset base එක brand එක තියෙනවා නම් අපි different type of customers ලා cater කරන්නේ. ඒක private bank අපි කරන්නේ red carpet එහෙම නැත්නම් private banking එක එක විදිහට. ඒතර මේගොල්ලන්ගේ customers ලා 1000ක් ඉන්නවා. ඒ 1000 අපි එකම විදිහට මේගොල්ලෝ සලකන්නේ. ඒ නිසා තමයි අර අපි කියන දකින customer perception එක එන්නේ. හැබැයි ඔය 1000 ඉන්නවා top 50. තව 100 ඉන්නවා ඊළඟට. දැන් මොකද කරන්නේ? අපි වෙනම account එකක් වෙනම officer කෙනෙක් ටෙලිෆෝන් එකක් එන පාත්. එතකොට මොකද වෙන්නේ? නිකම්ම අපි උඩ දණ්ඩ ගේනවා. පොඩි වෙනසක් කරනවා. මොකද මට asset තියෙනවා, මට මුදල් තියෙනවා, මට එතකොට publicity එක තියෙනවා, brand එක තියෙනවා. ඒතර ඕක හරහා මම මොකද කරන්නේ? මගේ තියෙන සමහර ආකාරයක තියෙන ශක්තිය ඔන්න දැන් low customer service කියන එක මට weakness එකක් කිව්වනේ. ඒකට attack කරන්න පුළුවන්. මනුෂිකා කිව්වාගේ අපිට පුළුවන් සමහර asset unutilized unearned assets convert කරනවා income earning assets වලට. නැත්නම් investments හැටියට යන්න පුළුවන්. එතකොට cost එක අඩු වෙනවා overall cost එක මේ විදිහට කරන්න. හොඳ point එක. පැහැදිලිද ඔයගලන්ට? දැන් ඒක මම කියන්නේ ගොඩක් වෙලාවට සමහරලාට ප්‍රශ්නයක් දැක්ක ගමන් අපි කලබල වෙනවා. දැන් short එකක් කිව්ව ගමන් right. SWOT මම දන්නවා. ඒකේ වටිනාකම ලියන්න මම දන්නවා. checklist එක ලියන්න දන්නවා. හරි. ඊට පස්සේ අපිට එකපාර කියනවා right tourist hotel එකක් හදන short එකක් කරන්න. දැන් මොකද වෙන්නේ? ඕන කලබල වෙනවා. අපි දැන් ඒක නම් කළා නෑ සර් කරෙත් නෑ. මේක නම් පහර අමාරු ප්‍රශ්නයක්. මේ මොකටද මේ එක්සැම් වලට මේ තේරුමක් නැති මේ වගේ දේවල් අහන්නේ උන් ඊට පස්සේ අපි කලබල වෙනවා. නෑ. ඒ අහන ලේසිම ප්‍රශ්නේ ඒක. මොකද ඇප්ලිකේෂන් එක. ඇයි අපිට අමාරු වෙලා තියෙන්නේ? අපි ඇප්ලයි කරලා නැහැ. දැන් අපි දැන් එක්කෝ මම කොහෙන් හරි එකක් අරගෙන මෙතන කියනවා මේක ඔයගොල්ලෝ අහගන්නවා බලා ගන්නවා ලස්සනට ෆයිල් එකේ තියෙනවා ඉවරයි. short කියලා හොම SWOT that's it. එතනින් අපි නවත්තනවා. එහෙම නෙවෙයි. දැන් මම හැම වෙලේම කියන්නේ ඇප්ලිකේෂන් එක තමයි ගොඩක් කී. දැන් මේක මතක තියාගත්තේ නැතත් මට කමක් නැහැ. අපි හිතමු තව අවස්ථාවක මාසයක් ගියාට පස්සේ කවුරු හරි කියනවා මැනේජර් කෙනෙක් හරි කවුරු හරි කියනවා අපිට පොඩි short එකක් කරගන්න බෑද මේ branch එක. දැන් අපි අවුරුද්දක් විතර ගියා. තාම මේ අපිට customer base එක අල්ලගන්න බැරි වෙලා තියෙනවා. අනිත් branches හොඳට කරනවා. අපිට බැරිද නිකන් short analysis එකක් කරන්න මේ බලන්න අපි branch එකේ මේ status බලා ගන්න. status quo එක මොකක්ද කියලා බලා ගන්න. දැන් මොකද කරන්නේ? අගාලා යනවා web එකට ගියා short කියන්නේ මොකක්ද කියලා බැලුවා checklist එක ගත්තා. right දැන් 3-4 දෙනෙක් එකතු වුණා. brainstorming session එකක් දැම්ම right කල්පනා කරනවා. දැන් branch එක මෙතන. right මොකක්ද අපි තියෙන strength එක? location එක ආනියම තැනකනේ අපි තියෙන්නේ. ඒතර appearance එක හොඳයි. හොඳ brand name එකක් තියෙනවා. හොඳ customer study එකක් අපිට ඉන්න ඕනේ. staff අපි නියමයි මෙතන. දැන් බලන් ගියාම ගලාගෙන එන ඕගොල්ලන්ගේ strengths. ලියාගෙන යනවා. weakness. ආකින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්නම් weakness එකත් customers ලාට greet කරන විදිහේ security පැත්තේ මොනවා හරි ප්‍රශ්නයක්. එහෙම නැත්නම් සමහර වෙලාවට අපි occupied වෙනවා unnecessary වැඩවලට weakness එකක්. prioritize අපිට කරන්න බෑ.
එතකොට සමහර වෙලාවට අපි ඊළඟට ගත්තොත් ඩෙඩිකේටඩ් අපිට සමහර දේවල් කරන්න බෑ. කස්ටමර් කෙනෙක් ආවම ලෝන් එකක් ගැන කතා කරන්න ගියාම අපිට ඒකට කට්ටිය නැහැ. So සමහර දේවල් weakness. opportunities මොනවද තියෙන්නේ? අනිත් බැංකු හොඳට grow වෙනවා. කස්ටමර්ස්ලාත් අපි ගැන හොඳ කියනවා. ඒගොල්ලෝ අපි ගාවට මේ බැනුම් අහගෙන මේනවා. හරි. එතකොට තව ඉස්සරහට හොඳ ක්‍රෙඩිට් ලයින් ටිකක් එනවා. එතකොට අපි හෙඩ් ඔෆිස් එකෙන් ප්ලෑන් කරනවා බ්‍රාන්ච් එක අප්ලිෆ්ට් කරලා මේවා කරන්න, සුපර් ග්‍රේඩ් එකක් කරන්න ඒගොල්ලෝ ප්ලෑන් කරනවා මෙන්න මේ විදිහට කරලා some opportunities. threats මොනවද තියෙන්නේ? අපිට සමහරලාට එක්කෝ අනිත් බැංකු වල තියෙන කම්පිටිෂන් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරලාට cost cutting වගේ දේවල් උත් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි අර profit කරොත් දෙන්නම් කියන වගේ දෙයක් වෙන්න පුළුවන්. right? ඒතර දැන් ඔන්න දැන් පැහැදිලි. දැන් මොකද වෙන්නේ? අපි නිකන් 4 දිනක් විතර ලන්ච් එකට ඉඳගෙන. දැන් අපි කරනවා short එකක් වගේ branch එක. දැන් ඔයාලට S තියෙනවා, W තියෙනවා, O තියෙනවා, T තියෙනවා. බලන්න විනාඩි 15යි ගියේ. අපි දැන් සමහරලාට මේවා ලොජික් වෙන්න පුළුවන්, ලොජිකල් නැති වෙන්න පුළුවන්. මොකද අයි කන්ටෙස්ට් කරන්න පුළුවන් ඊළඟ ලෙවල් එකට දාලා. දැන් අපි නිකන් හිතනවා මෙහෙම වුණත් මෙහෙම තියෙනවා. දැන් ඔයා වෙන බ්‍රාන්ච් එකකට ගියාම රයිට් ඒක නම් එච්චර සෙනගත් ලොකුවට නෑ. හැබැයි අපේ ගොඩක් සෙනග ඉන්නවා. හැබැයි අර බ්‍රාන්ච් එකේ සෙනග නැති වුණාට ඉන්න ටිකට පොඩි පිළිවෙලක් තියෙනවා. අපේ බ්‍රාන්ච් එකේ හොඳයි නරකයි ඔක්කොම එනවා. අපේ ප්‍රයොරිටයිස් ඉන්නේ. දැන් මිලියන 100ක් අරගෙන ඩිපොසිට් කරන එක්කෙනාට මිලියනයක් අරගෙන එක්කෙනා රුපියල් 1000 ගේන එක්කෙනාට එකම කිව් එකේ අපි. හරි ඊළඟට ලෝන් කස්ටමර් ඩිපොසිට් කස්ටමර් ඔක්කොම එකම කිව් එකේ. ඊළඟට අපි ගොඩාක් පැය 24ම අපි වැඩ කරනවා. හැබැයි ප්‍රයොරිටයිස් කස්ටමර්ස්ලාත් කියනවා මොකක් හරි වැඩ කරගන්න ගියාම මැනේජර් විසින් අර එහෙම කතන්දර කියනවා. පොඩි ලේඅවුට් ප්‍රශ්නයක් තියෙනවා. ඕගොල්ලෝ ඔබ්සර්ව් කරලා දැන් ඕගොල්ලෝම දැන් උත්තර හොයන්න පටන් ගන්නවා. රයිට් මේ තියෙන අපේ ස්ට්‍රෙන්ග්ස් මේ වීක්නස් මෙහෙම කරොත් හොඳයි මෙහෙම කරොත් හොඳයි. ඉස්සරහා පාකින් එක අපි කොහොමද පොඩ්ඩක් මේවා කරගන්නේ? සමහරවල් ඩෙඩිකේටඩ් පාකින් එකක් දෙයක් අපිට වෙන කාටද දෙන්න පුළුවන්ද? මැනේජර්ස්ලාගේ හරි මේ මොනවාරි වාහන ටික මෙතන දාන්න නැතුව අපි වෙන කොහේ හරි තැනක් දාමුද? දැන් මොකද වෙන්නේ? ඔයගොල්ලෝම හොයා ගන්නවා ඇතුළතදී මෙන්න හරි සොට් එකක් කරා මෙන්න අපේ ස්ට්‍රැටජිස්. රයිට් ඕක දැන් මැනේජර් ලෙවල් එකට යනවා. අපි ඕන රීජනල් මැනේජර් ලෙවල් එක ඉම්ප්ලිමන්ට් කරලා බලන්න. ටිකක් කල් යනවා. ඔයක බලන්න. එච්චර සිම්පල්. දැන් මම කියන්නේ එතෙන්ට තමයි අපි ආයෙත්. දැන් මම මේ සාකච්ඡා කරේ මුලින්ම විභාගේ පාස් වෙන්න ඕනේ එක හරි. නමුත් විභාගේ පාස් වෙන්නත් අපිට බෑ අපි මෙතනින් එහාට ගියේ නැත්තම්. දැන් ඔයාම S දාලා W දාලා O දාලා T දාලා කරපු ටිකනේ මේ කරේ. දැන් මගේ ඉන්පුට් එක 10%යි මෙතන. ඕගොල්ලන්ගේ 7 දෙනෙක් 8 දෙනෙක් විතර ගොඩාක් ලොකු ඉන්පුට් එකක් දැම්මා මෙතන. ඒතකොට ඒ කියන්නේ ඔයාලට හැකි කියන එක. ටීම් එකක් හැටියට හැකි කියලා කියන්නේ තනියම 3-4 පාරක් කරනකොට අපිට තනියමත් පුළුවන්. හැබැයි අවශ්‍යතාවය තියෙන්නේ අර කෙටි කාල සීමාවක් තුළ හොඳ උත්තරයක් එන එක. ඒක අපි දවස් ගාණක් කරගෙන කරන එක පුළුවන් ප්‍රයිවට් කරනකොට. බැංකුවේ කරනකොට, ප්‍රායෝගික කරනකොට. එක්සෑම් එකේදී අපිට ටක් ගාලා ඔක එන්න ඕනේ. එහෙම ටක් ගාලා එන්න නම් මොකද්ද අපි කරන්න ඕනේ? මෙහෙම එකක් දෙකක් අපි ගෙදරදී ප්‍රැක්ටිස් කරලා තියෙනවා. දැන් අපි බැංකුව ගැන කරා. දැන් ඔයාලා පුළුවන් ඔයගොල්ලන්ගේ පැත්තේ තියෙන අපි හිතමු ඔයාලගේ බ්‍රාන්ච් එක ගැන මොන හරි දෙයක් ඒව දෙයක් කරන්න. එහෙම නැත්නම් ඔයාලට කරන්න පුළුවන් ඔයගොල්ලන්ගේ පැත්තේ තියෙන ව්‍යාපාර දෙකක් තුනක් සම්බන්ධයෙන් මේක කරන්න. කරලා SW ටික කරලා අපි මොකද කරන්නේ? ඊළඟට අපි කල්පනා කරනවා කොහොමද ස්ට්‍රැටජිස් මොනවද අපි කියන උපාය මාර්ග මොනවද කියලා. ශිවෝදිනීගේ last point එකක් තියෙනවා low interest loans development loans used to attract customers and change customer attitude. Very good point. දැන් අපිට දැන් ඇත්තටම කියනවා නම් රජයේ දෙන 104 ලෝන් එක හැමෝම දෙන එකනේ. right. ඊට අමතරව bank of C loan ගත්තොත් cost of funds ගොඩාක් අඩුයි ඒගොල්ලන්ට. ඒතර ඒගොල්ලන් තමයි ආවේනික වෙච්චි bank of C loan නවෝදයා, bank of C loan පෙරමග, ඉදිරිය මොකක් හරි එකක් දාන්න. දාලා ඒගොල්ලෝ කියනවා right අපි දෙනවා 3.5%. හරි එහෙම නැත්නම් මේ මෙන්න මේ ෂේස්ත්‍ර රජයෙන් දෙන්නේ මේවට නම් ඊට අමතර ෂේස්ත්‍ර වලට අපි දෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් ඔන්න කස්ටමර් චේන්ජ් වෙනවා දැන් එයාගේ අනිත් බැංකුව නෑ බැංක් ඔෆ් සිලෝන් මේක දෙනවනේ. අපි එතෙන්ට යන්න ඕනේ. පොඩි දෙයක් මොකද ඔයගොල්ලෝ කරේ අර දෙන්න පුළුවන්. ඇත්තට මේ කස්ටමර්ස්ලාට දෙන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරි මොකද ඔයගොල්ලෝ ගාමින් හොඳ කස්ටමර්ස්ලා ටික. සෙන්ට්‍රල් බැංකින් එක දුන්නේ නැහැ කියලා ඔයාලා බැංකුවේ 5% දුන්නත් ඒ කස්ටමර්ස්ලා එනවා. වෙන බැංකුවට එක් කරන්න බෑ මොකද ඒගොල්ලන්ට ඒ තියෙන පිළිවෙලක්. එහෙම නැත්නම් ඒ තියෙන හැකියාවක් නැහැ. හැබැයි අපි හිතලා තිබුණේ. දැන් අපි සොට් එක දැම්මම තේරෙනවා අපිට මෙච්චර ඇසෙට් බේස් එකක්, මෙච්චර කැපිටල් එකක්, මෙච්චර නෙට්වර්ක් එකක්, මෙච්චර බ්‍රෑන්ඩ් එකක්. අජේ බැකින් ඔක්කොම තිබිද්දි ඇයි අපි මේක නොකරන්නේ? අපිට මහ ලොකු පබ්ලිසිටි ඕනේ නැහැ. සමහරට බ්‍රාන්ච් එකේ ගහන එක අර බැනර් එකම ඇති මිනිස්සු ගාවට යන්නේ. පැහැදිලිද? ඒතර අන්න ඒ විදිහට තමයි අපි අපිට එන එකක් මූලිකම විභාගයට එන ප්‍රශ්නයක් අපි කොහොමද උත්තරයක් දෙන්නේ? 1 2 ප්‍රායෝගික තලයේ කොහොමද අපි මේ වගේ මොඩල් එකක් පාවිච්චි කරන්නේ? මොකද මම ගිය සතියේ දෙකේදී සාකච්ඡා කරේ 6C 5C කැම්පාරි කියන මොඩල් අපි ඉගෙන ගන්න එක හොඳයි. හැබැයි හොඳ වුණාට වැඩක් නැහැ. ප්‍රායෝගික භාවිතයේදී ඒක අපිට ගන්න බැරි නම් අපි විභාගෙදිත් ෆේල් ප්‍රායෝගික භාවිතයේත් ෆේල් වෙන්න පටන් ගන්නවා. නැත්තම් අපි 6C 5C කියන එක දැන් මම හිතන්නේ අවුරුදු 5ක 10ක නම් ඕගොල්ලෝ අහලා ඉගෙනගෙන ඇති. නමුත් ඕකමනේ එක්සෑම් එක අහලා තියෙන්නේ. ඒතර අපිට ඒකට ලකුණු 18ක් 20ක් ගන්න බැරි. ඇයි?
ඒකම නම් අහන්න පොඩ්ඩක් කරපුවල එහෙට මෙහෙට අපිට බැරි වෙන්නේ ඇයි අපි ඇප්ලයි කරලා නැහැ ඇප්ලිකේෂන් එකේ පොඩි වැරද්දක් තියෙනවා ඒක මම කිව්වේ දැන් මේ මම කරන දැන් සබ්ජෙක්ට් එකේදී මම හැම වෙලේම ළමින්ට කියන්නේ අපිට concept එක විතරක් ඇති 5C මොකද්ද 6C මොකද්ද මෙෆඩ් කියන්නේ ඒ ටික හොඳටම ඇති සොට් කියන්නේ මොකද්ද හොඳටම ඇති ඒක දැන් අපි එකක් දෙකක් මේ ආකාරයට දානකොට ඕගොල්ලන්ගේම උත්තරෙන්න පටන් ගන්නවා දැන් මම කිව්වේ නිසා දැන් තව එකක් දෙකක් පටන් ගන්නවා අරගෙන ලියලා බලන්න. දැන් ඒතකොට එන සතියේදී ඔයගලන්ට මොන හරි ගැටලුවක් තිබුණොත් අපි ආයෙ සාකච්ඡා කරමු. මෙහෙම කරන්න ගියා. මෙහෙම මම ස්ට්‍රැටජි එකක් හදුවා. මේක තාර්කිකද නැද්ද? ඒකට සමහරට මගේ දැනුම ප්‍රමාණවත් නැත්නම් ආයෙ මට බලලා ඇවිල්ලා ආයෙ සාකච්ඡා කරන්න පුළුවන්. රයිට්. මෙහෙම දෙයක් කළොත් හොඳයි. මොකද දැන් මේ කාලේ අපි දකිනවා මොන වගේ ශේෂ්ත්‍රද? රයිට් මොන වගේ පැත්තකද ගවර්න්මන්ට් එක දැන් අපිට ඉස්සරහට යන්න කියන්නේ. දැන් මම පෙස්ටල් කරනකොට කියන්නම් ගොඩක් වෙලාවට දැන් මේක ආයතනයකට ව්‍යාපාරයකට වගේ දෙනකොට ස්වොට් එකක් පෙස්ටල් එකකදී අපි කරන්නේ අංශයකට. ඒ කියන්නේ අපි හිතමු ෆිෂරිස් සෙක්ටර්, ඇග්‍රි සෙක්ටර්, එක්ස්පෝර්ට් සෙක්ටර්. ඒතකොට එක්සැමිනර් ලේසියෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් ශ්‍රී ලංකාවේ අපනයන ශාස්ත්‍රයේ පිළිබඳ පෙස්ටල් හරහා විශ්ලේෂණයක් කරන්න. ඔබේ අදහස් දක්වන්න. දැන් මොකද වෙන්නේ? දැන් අපි අපනයන කියන එක විතරයි නම් දන්නේ. පෙස්ටල් එකේ අකුරු පහ නම් දන්නේ. ඉතින් එහාට අපිට ගිහිල්ලා නැහැ. හැබැයි දැන් ඔයා කරලා ගියා නම් කන්සප්ෂන් සෙක්ටර් එකට, ටූරිසම් සෙක්ටර් එකට, ඇග්‍රි සෙක්ටර් එකට, එක්ස්පෝර්ට් සෙක්ටර් එකට ඔයා කරලා ගියා නම් මොකද වෙන්නේ? වාට ඒ වෙනකොට සෑහෙන දෙයක් ආරයිට් මම මේ කරලා තියෙනවා ඉම්පෝර්ට් එකට එක්ස්පෝර්ට් එකට කරා මෙන්න මේවා තමයි මට ආපු දේවල් රයිට් දැන් ටක් ගාලා එතන හදලා ඉවර කරන්න පුළුවන් ඕක තමයි මම බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ගේ සාමාන්‍යයෙන් අපි ඒ විදිහට තමයි ප්‍රායෝගිකව වැඩ ටික කරගෙන යා යුත්තේ රයිට් අපි එතකොට මට හිතෙනවා සොට් එක යම් ප්‍රමාණයකට ඕගොල්ලන්ට මූලික දැනුමක් ලැබෙන්නට ඇති එතකොට දැන් අපි මේ කරේ ඇත්තටම එක ආයතනයක් කරගෙන එකට කරන එක මම අර කම්පැරිසන් එකට ඉස්සරහට යන්නේ නැහැ මොකද වෙලාව ඉතුරු කර ගැනීම සඳහා කම්පැරිසන් එකට අපි යනවා නම් ඒ කරන්නේ අපි සම්පත් බැංක එක කියලා ගත්තොත් සම්පත් එකකට මේ හා සමානව දෙයක් කරනවා. බැංක් ඔෆ් සිලෝන් ගැන මුලින් කරලා ඉවර කරා. ඒක ඔළුවේ නැතුව සම්පත් එකටත් අපි ධනාත්මක ඍණාත්මක මේ දෙක කරනවා. ඊළඟටත් බලනවා ඒ දෙක සම්බන්ධ කරනකොට. ඒ දෙක සම්බන්ධ කරනකොට මොනවද අපි ගන්න පැරාමීටර්ස් කියලා. අනිත් උදාහරණයකට කිව්වොත් අපි හිතමු සම්පත් එකේ අපි ධනාත්මක දෙයක් සාකච්ඡා කරා කියලා ඉහළ පාරිභෝගික සත්කාරය කියන්නේ and ඒක comparable ඇයි මේකේ low මේකේ high අපි හිතමු සම්පත් එකෙත් අපි කියනවා higher branch network කියලා මේක comparable නෑ මේකෙත් high ඒකෙත් high වැඩක් නෑ ඊළඟට brand name එක මේකේ දැම්මොත් සම්පත් එකේ brand name එකට සාපේක්ෂව මේකේ higher comparable ඊළඟට අපි ගමු තාක්ෂණයත් එක්ක නවෝත්පාදන එක්ක ඉදිරියට යන ගමනක් සම්පත් එකට තියෙනවා කියන්නේ high tech ඒගොල්ලෝ මොන මේකේ high tech නෑ අන්න comparable පැහැදිලිද එතකොට ඒකෙත් ඔයා ලිස්ට් කරනවා මේකෙත් ලිස්ට් කරනවා ඊළඟට ඒ දෙක සංසන්දනය කරන්න එනකොට කවුද බෙටර් කියලා බලනකොට ඕගොල්ලෝ මොකද කරන්නේ අනවශ්‍යව අයින් කරනවා දැන් කම්පැරබල් නැතිව අයින් කරනවා කම්පැරබල් ඒවා තියලා බලනවා රයිට් මෙන්න මේක කම්පෙයාර් කරනවා අන්න ඔන්න සම්පත් එක්ක ෆයිට් කරන්න යනකොට බැංක් ඔෆ් සිලෝන් එක මොනවද යාගේ ස්ට්‍රැටජිස් දැන් උදාහරණයකට සම්පත් එකයි අපි හිතමු සම්පත් එකත් ප්‍රොඩක්ට් එකක් දානවා බැංක් ඔෆ් සිලෝන් එකත් ප්‍රොඩක්ට් එකක් දානකොට ඔන්න ගවර්න්මන්ට් බැකින් එක strong point brand එක strong point එතකොට bank of Ceylon එක බලන්න right මම government backing එකත් එක්ක තමයි මේ product එක දාන්නේ because my company is Sampath Bank මගේ branding එකත් එක්ක තමයි මම මේක way forward මොකද සම්පත් එකත් එක්ක fight කරන්න පුළුවන් මට branding එක ටිකක් හරි they also have a good brand name but I can fight මොකද මේක උඩ තියෙනවා තේරුණාද එතකොට අන්න එහෙම තමයි මගේ strategy set කරන්නේ මගේ උපාය මාර්ග set කරන්නේ පැහැදිලි ඇති කියලා හිතෙනවා මොන හරි ගැටලු තියෙනවද? ටෙස්ට් එකට යන්න කලින් අපි සාකච්ඡා කරමු. මොන හරි සාකච්ඡා නැත්නම් චෝදනා suggestions clarifications මොනවද තියෙන්නේ? නැත්නම් පැහැදිලිද ප්‍රමාණවත්ද සොට් මොඩල් එක nuances කියලා කියන්නේ පැහැදිලි ඇති right thank you හරි අපි ඉදිරියට යමු දැන් ඊළඟ මොඩල් එක තමයි PEST ඔයක සමහරට ඔයගොල්ලෝ ගොඩක් අහලා ඇති මේක PEST කියලාත් අපි කියනවා. Political, Economical, Social, Technology කියලාත් කියනවා. එහෙම නැත්නම් PESTL කියලාත් අපි කියනවා. right?
P කියලා කියනවා දේශපාලන, E කියනවා ආර්ථික, S කියනවා සමාජීය, T කියනවා තාක්ෂණික, L කියලා කියනවා නීතිමය, E කියලා කියනවා පාරිසරික. ඊට චූට්ටකට කලින් මට පොඩි දෙයක් අමතක වුණා කලින් එකේදී. දැන් අපි SWOT එක කියලා දැන් අපි ප්‍රායෝගික තලයේ සියලු දේවල් කාරණා සාකච්ඡා කරානේ. එතකොට දැන් මේක අපි අර කලින් මොඩල් එකේ මම මුලින්ම කියාගෙන ආපු 6Cs කියලා ගත්තොත් ඒකේ C අකුර කොන්දේසි කියන දේ තවදුරටත් විශ්ලේෂණය කරන්න අපි පාවිච්චි කරන දෙයක් තමයි මේ SWOT එක. ඒක පැහැදිලි කරගන්න පුළුවන් ගොඩක් ලේසි විදිහට අපි මේක පාවිච්චි කරොත් ආයතනික ණය දීමේදී ඔයගොල්ලෝ දන්නවා මිෆට් කියන එකේ M අකුරයි I අකුරයි F අකුරයි E අකුරයි තියෙනවා. දැන් M අකුර කියන්නේ කළමනාකාරීත්වය සහ මෙහෙයුම් කියන එක ඉතා හොඳින් විශ්ලේෂණය කරන්න පුළුවන් ටූල් එකක් තමයි මේ SWOT එක. ඇත්තම SWOT එක අර කෝකටත් අයිලේ කියලා අපේ භාෂාවෙන් කියනවා හැම දෙයකම පුළුවන් පාවිච්චි කරන්න ඔය කියන ආයතනික ණය දෙන අවස්ථාවක. නමුත් දැන් උදාහරණයක් ගත්තොත් මූලික තත්ත්වය ඉතා හොඳයි කියන්නේ SWOT එක ධනාත්මක දෙයක් නේ. නමුත් අර අපිට ඒකේ විශේෂ අවස්ථා කීපයක් තියෙනවා. විශේෂයෙන්ම කළමනාකාරීත්වය මෙහෙයුම් කියන අවස්ථාව සඳහා මේක පාවිච්චි කරන්න පුළුවන්. වෙළඳපොළ සඳහාත් මේක පුළුවන්. නමුත් වෙළඳපොළ සඳහා ගොඩක් වෙලාවට වෙළඳපොළේ ජෙනරල් වගේ දෙයක් මේකෙන් බලන්න පුළුවන්. වෙළඳපොළ තරඟකාරීත්වය පෝටස් 5 පෝසස් වලින් කරන්න පුළුවන්. රයිට්? ඒ විදිහට කරගෙන ගියොත් අපි දැන් ඊළඟට එන්නේ E අකුර නම් environment එකට නම් environment එකත් මූලික වශයෙන්ම මේකෙන් බලන්න පුළුවන්. ඒ කොහොමද? O අකුරෙන් T අකුර. ඒ බාහිර පරිසරය මේ කියන්නේ. S අකුරෙන් W අකුරෙන් අභ්‍යන්තර පරිසරය આવොත් O අකුරෙන් T අකුරෙන් බාහිර පරිසරය එනවා. හැබැයි මතක තියාගන්න බාහිර පරිසරය ස්කෑන් කරන එක එහෙම නැත්නම් විශ්ලේෂණය කරන එක තරම් පහසු නැහැ. ඒක නිසා තමයි ඒකට වෙනම මොඩල් එකක් පෙස්ටල් කියලා දෙන්නේ. මම තව පැහැදිලි කරන්නම් පෙස්ටල් කරනකොට. මොකද දැන් අපි ගත්තොත් දැන් බාහිර පරිසරය අපි හිතමු දැන් උදාහරණයකට එක්ස්පෝර්ට් මාකට් එක ඒක හොඳද නරකද කියලා ඔපචුනිටි එකක් අපිට තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි ඒක එකපාර ඒක ටිකක් වාස් ඒරියා එකක් හින්දා විශාල අපි කියන අපසරයක තියෙන නිසා ඒක පහසු නැහැ SWOT වගේ මොඩල් එකකින් ටක් ගාලා අරගෙන මේක හොඳයි නරකයි කියන්නේ. හැබැයි ස්ටාර්ට් එකට මේක හොඳයි. දැන් ඇග්රිසෙට් එක ප්‍රොසීඩින්ද නැද්ද ඔපචුනිටි එකක් තියෙනවද නැද්ද බලා ගන්නකොට SWOT එකක් දාලා පටන් ගන්න පුළුවන්. හැබැයි තවදුරටත් අපිට SWOT එකක් ඒක පිළිබඳ විශ්ලේෂණයක් ඕන නම් අපි පෙස්ටල් එකට යන්න පටන් ගන්නවා. ආපහු කිව්වොත් මිෆට් කියන මොඩල් එකේ E අකුර ඉතා හොඳින් විශ්ලේෂණය කළ හැකි උපකරණය තමයි පෙස්ටල් කියලා කියන්නේ. right? ඒක තමයි මම මෙන් සාකච්ඡා කරන්න පටන් ගන්නේ. එතකොට PESTL කියනවා මේ එකක් අපි වෙනම සාකච්ඡා කරමු. right? එතකොට මෙන්න මේ ආකාරයේ ආයතනයේ සිදුවන බලපෑම තමයි මේ අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. right? දැන් මෙතෙන් එන්නට කලින් මේකට මම පෙරවදනක් ගන්න මෙන්න මෙහෙම දෙයක්. දැන් උදාහරණයක් ගත්තොත් අපි මොනවා හරි ආයතනයක් අපි ගමු හොටෙල් එකක් කලින් එකේ දැන් අපි හිතමු 3 star හොටෙල් එකක් මොනවා හරි ඒරියා එක තියෙනවා. එයා ණය මුදලක් ගන්න තියෙනවා අපි සම්පූර්ණයෙන්. එයා ණය මුදලක් අපි ගාවට ගන්න එනකොට අපිට SWOT එකක් කරලා ඔය අපිට කියන කළමනාකාරීත්වය, මෙහෙයුම් ක්‍රියාවලිය, වෙළඳපොළ පිළිබඳ අදහසක්, මූල්‍ය තත්ත්වය, අපට පරිසරය SWOT එකක් කරලා කරන්න පුළුවන්. අපි හිතමු එයා ඉන්නේ මිරිස්සේ වගේ තැනක පිටිනවා නම් right පරිසරය ගත්තොත් ටූරිස්ට් ඇට්‍රැක්ෂන් එක ඉතා හොඳ තැනක්. මෝදර කිට්ටු තැනක්. පරිසරය පිළිබඳ දේවල්. එතකොට අපි ගත්තොත් රජයෙන් යම් ආකාරයක හොටෙල්ස් වලට දෙන යම් ආකාරයක කන්සෙෂන්ස් අපිට තියෙන ශක්තිය. ඒතකොට එහෙම කියලා අපිට දලව right 3 star හොටෙල් එකක් මිරිස්ස හොඳයි කියලා ඩිසිෂන් එකක් ගන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි එහෙම කියලා ඉවර වෙලා හොටෙල් එක සම්බන්ධයෙන් තියෙන පාරිසරික සාධක ටික බැලුවේ නැත්නම් SWOT එකට ඒව අහුවෙලා නැහැ. ඒක ඔයගොල්ලෝ බැලුවොත් මේ අපි සාකච්ඡා කරන්න යන එකේ කොහොමද සංස්කෘතික බලපෑම, සමාජීය, දේශපාලන, ආර්ථික, නීති, පරිසරය කියන එක අපි වෙනම ඇතුළට ගිහිල්ලා බලන්න ඕනේ මේ 3 star හොටෙල් එකට පාරිසරික පැත්තේ මොන හරි දෙයක් තියෙනවා. SWOT එකෙන් වා දලව කියනවා right. It's go decision. හැබැයි පෙස්ටල් එකෙන් අර කියන ශේත්‍රයම තවදුරටත් විශ්ලේෂණය කරනවා. ඒක තමයි ඔය දෙකේ වෙනස. අපි ගත්තොත් දලව තායිහලි මැක්‍රොටයිප් ඇනලිසිස් එකක් කරන්න පුළුවන් SWOT එකට. හැබැයි ඒක අස්සට ගිහිල්ලා ඩීප් ඉවැලුවේෂන් එකට යන්න ඕන නම් පෙස්ටල් එකට යන්න ඕන. ඕක තමයි ඔය බේසිකලි SWOT එකයි පෙස්ටල් එක අතර මූලික වෙනස. අනිත් එක තමයි SWOT එකක් අපි පුද්ගලයෙකුට ආයතනයකට කරන්න පුළුවන්
පෙස්ටල් එකක් සාමාන්‍යයෙන් කරන්නේ ශේෂ්ත්‍රයකට සහ අංශයකට. මොකද එච්චර ප්‍රමාණයකට යන නිසා. අපි ගත්තොත් හොටෙල් එකකට මට පෙස්ටල් එකක් කරන්න කිව්වොත් I might not going to do that. ඒකට මම සොට් එකක් කරනවා. හැබැයි සංචාරක ශේෂ්ත්‍රයට මට සොට් එකක් කරන්න කිව්වොත් ඒක කරන්න පුළුවන්. බට් ඒක එච්චර අර අපි කියන වගේ පහසුත් නැහැ. එහෙම නැත්නම් ඒක බ්‍රෝඩ් වැඩි. ඒක ලොකු වැඩි සොට් එකක් කරන්න. හැබැයි පෙස්ටල් එකක් කරන්න කිව්වොත් පහසුවෙන් මොයා කරන්න පුළුවන් සංචාරක ශේෂ්ත්‍රයට. අපනෑනි ශේෂ්ත්‍රයට. කුෂිකාර්ම ශේෂ්ත්‍රයට. ෆිෂරි සෙක්ටර් එකට. ඒ වගේ මත්ස්‍ය ශේෂ්ත්‍රයට. ඒ වගේ දෙයකට අපිට අර ලොකු හින්දා දත්ත තියෙනවා. එතකොට ඇතුළට ගිහිල්ලා කරන්න පුළුවන්. ඒක තමයි මූලික වශයෙන්ම අපි ඔය සාකච්ඡා කරන්නේ මේ පෙස්ටල් කියන ඇනලිසිස් ගැන. ඒතර අපි තවදුරටත් සාකච්ඡා කරන්න ගියොත් අපි අර වගේම එක දැන් අපි ගත්තොත් මේ පෙස්ටල් එකෙත් අපිට හොයාගන්නට පුළුවන් එක අකුරකට ආවේනික වෙච්චි චෙක්ලිස්ට් එකක් හොයාගන්න පුළුවන්. අපි ගමු උදාහරණයකට ගමු දේශපාලන තත්ත්වය P අකුර. ඒත් දේශපාලන තත්ත්වය කියන්නේ දේශපාලනික ස්ථාවරභාවය. එහෙම නැත්නම් අපි කොහොමද පිටරටවලට ගණදුල් කරන්නේ? එතකොට ඒ රටවල තියෙන දේශපාලනික තත්ත්වයක් එක්ක මේ ව්‍යාපාරයට සුදුසු නැද්ද? එතකොට එහෙම නැත්නම් රජයාත්මකින් කර්මාන්ත නිපීමත් අනුග්‍රහය, වාරණ, වෙළඳ සම්බන්ධතා නැත්නම් අපනයනයෙන් ලැබෙන සහන ඇඟීමට ලක් කරනවා. දැන් අපි උදාහරණයකින් තව පැහැදිලි කරගමු. අපි හිතමු ටූරිසම් සෙක්ටර් එකේ එක්සැම්පල් එකකට කියලා. ඒතර දැන් අපි ගමු දැන් ටූරිසම් සෙක්ටර් එක ගැන අපි සාකච්ඡා කරනකොට දේශපාලනිකව තියෙන බලපෑම් ගොඩක් තියෙනවා. දැන් උදාහරණයක් ගමු මේ රජය. අපි වැඩිපුරම ගණදොන කරන්න කැමති අපි තුමු චීනයත් එක්ක. එතකොට චීනයත් එක්ක ගණදොන කරනකොට දේශපාලනිකව අපිට තේරෙනවා රයිට්. චීනෙත් එක්ක මේගොල්ලෝ eye to eye ඉන්නවා. එහෙම නැත්නම් ඒතර ටූරිස්ට්ලා වෙන්න පුළුවන්. එතන high paid නැත්නම් high disposable income එකක් තියෙන ටූරිස්ට්ලා. දැන් චීන කට්ටිය මෙතෙන් ගෙනකොට ඒක ගැටලුවක් නැතුව එන්න පටන් ගන්නවා. රයිට්. අපි හිතමු අපි EU markets වලට US markets වලට නම් අපි අපේ හොටෙල් එකත් එක්ක අපි ප්‍රොමෝට් කරන්න යන්නේ. සමහර වෙලාවට මේ ගවර්න්මන්ට් එකේ දේශපාලන අදහසත් එක්ක හරියට මැප් වෙන්නේ නැත්තම් ඕන දැන් ගැටලුව නෑ. හිතපු ගමන් ඒගොල්ලෝ දානවා බැරියර්ස් දානවා. නැත්තම් travel restrictions දාන්න පටන් ගන්නවා. එතකොට අන්න ඒ වගේ දේවල් ඇති කරත් මොකද වෙන්නේ? දැන් අපි දැන් තියෙන රජය තියෙන දේශපාලනික ස්ථාවරභාවය වැදගත් වගේම මේ රජයත් එක්ක අපි කිව්වා නන්න ලයින් කියලා නොබැදි පිළිවෙත කියලා කිව්වට දැන් අපිට නොබැදි පිළිවෙත ටිකක් දකින්න අඩුයි. ඒතර මේ රජයේ අපි අවුරුදු 5කට 6කට වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කොහොමද ඒගොල්ලන්ගේ කවුන්ටර් පාර්ට්ස් එක්ක ගණන් කරන්නේ? එහෙමනම් අපි ඒක බලාගෙන තමයි අපි අපේ ටූරිසම් ස්ට්‍රැටජි එක. හරි හොටෙල් වලට එන ටූරිස්ට්ලාගේ ස්ට්‍රැටජි එක හදා ගන්න ඕනේ. ඒකෙන් මම කියන්නේ EU එහෙම නැත්නම් යුරෝපියන් මාකට් එක අයින් කළා කරන්න කියලා. නමුත් අපිට දැන් රයිට් වැඩි ප්‍රමාණයක් එන්නේ සහ ඇවිල්ලා තියෙන්නේ ඉන්දියන්, චයිනීස්. ඒතර අපි ටාගට් කරන්න ඕනේ රයිට් අපි 5 star යනවනම් high end ඉන්දියන්ස්ලා ගෙන්න ගන්න මොකද්ද කරන්නේ? high end චයිනීස්ලා ගෙන්න ගන්න මොකද්ද කරන්නේ? මොකද දේශපාලනිකව රාජ්‍ය තාන්ත්‍රිකව බැඳීම වැඩි. අපිට ඒක පාවිච්චි කරලා දෙයක් කරන්න පුළුවන්. රයිට් ඒක තමයි ඔය අපි දේශපාලනික තත්ත්වයේ වැදගත් වෙන්නේ. දැන් අපි ගත්තොත් අපේ ශාස්ත්‍රයේ මේ දවස්වල දැන් කලින් රජයයි දැන් රජය ගත්තොත් අපනයනයකට මේ රජය ගොඩක් ප්‍රොමෝට් කරනවා. කලින් එක එහෙම නැහැ. ඒගොල්ලෝ ඉම්පෝර්ට් ફોකස් කරපු දෙයක් තිබුණා. ගොඩක් ඒවා පිටරටින් ගේනවා. දැන් මේ රජය ගත්තොත් දේශීය ආර්ථිකය එහෙම නැත්නම් දේශීය වෙළඳපොළ ප්‍රොමෝට් කරනවා. අපනයන දිරිමත් කරනවා. දැන් එහෙමනම් මොකද වෙන්නේ? ඒතර අපේ නිෂ්පාදනය කරන ආයතනයක් හරි මොනවා හරි තියෙන අපි ඒගොල්ලෝ ඉන්න ශාස්ත්‍රය අපනයන ශාස්ත්‍රය නම් ඔන්න අපි දකිනවා ධනාත්මකයි. ගැටලු අඩුයි. දුර අවුරුදු 3 4 5ට ඒගොල්ලෝ දේශීය ප්‍රොමෝට් කරනවා, දේශීයත් ප්‍රොමෝට් කරන, අපනයන ප්‍රොමෝට් කරන, ඒකට කන්සෙෂන්ස් හම්බෙන. එහෙම නැත්නම් එතකොට එහෙමනම් ගොඩක් අපිට රටවල් එක ටයි අප් කරගන්න පුළුවන්. රයිට් අන්න. එහෙම නැත්නම් දැන් මම කරන ව්‍යාපෘතියක් මම තියෙන්නේ ෆ්‍රිජ් ඉම්පෝට් කරලා ඒක විකුණනවා නම් එහෙම නැත්නම් තාම මොනවා හරි වාහනයක් මොන හරි දෙයක් කරනවා නම් ස්පෙයා පාර්ට්ස් හයියෙන් කරනවා නම් සමහරවිට මට රෙස්ට්‍රික්ෂන් දෙන්න පුළුවන්. ටැක්ස් වැඩි වෙන්න පුළුවන් හිටපු ගමන්. හරි එතකොට ඔන්න දැන් ඒකේ ඉම්පෝර්ට් සෙක්ටර් එකට එච්චර දේශපාලනික හොඳ නැහැ. දැන් මගේ කස්ටමර් ඉම්පෝර්ට් වෙන්න පුළුවන්. හැබැයි මම කල්පනා කරන්නේ රයිට්. දැන් පෙස්ටල් එක දාලා බලන්න රයිට් මෙයා ඉන්නේ සෙට් එක මොකද්ද? සෙට් එක අවුලක් තියෙනවා නම් කස්ටමර් හොඳ වුණාම යම් ආකාරයට යට ඒක ෆයිට් කරගන්න පුළුවන්. මම කිව්වේ සොට් එකේ යාගිනවා නෙට්වර්ක් එක ගොඩක් වැඩි කියලා. මූල්‍ය තත්ත්වය ගොඩක් වැඩි කියලා. හැබැයි ඉම්පෝර්ට් රෙස්ට්‍රික්ෂන්ස් ආව මෙයාට හෝල්ඩ් කරගෙන මොනවා හරි කරන්න පුළුවන්. හැබැයි නමුත් දෙකම වින් වින් න. දැන් මෙයාගේ නෙට්වර්ක් උත් හොඳයි. හොඳට සල්ලිත් තියෙනවා. මේ පැත්තේ මෙයා ඉම්පෝර්ට් කරන්නේ අපි හිතමු මොනවා හරි ඉම්පෝර්ට් සබ්ස්ටිටියුෂන් එකක්. එහෙම නැත්නම් රෝ මැටීරියල් එකක් වැලිඩ් කරන්න. අන්න එතකොට මෙහිනුත් කන්සෙෂන්ස් හම්බෙනවා. වින් වින්. අන්න එතකොට මම කියන රයිට් ඒක හොඳ good proposition එකක් ලෙන්දී. අන්න ඒ විදිහට තමයි අපි පිච් කරන්නේ.
සොට් එකක් කරලා අපි මේ විදිහට අල්ල ගන්නකොට සොට් එකට බැක් කරනවා පෙස්ටල් එකෙන්. ඒතකොට ඒ දෙකේ අපි හිතමු කන්ට්‍රඩික්ෂන්ස් තියෙනවා නම් අපි හරි පරිස්සමෙන් තමයි රයිට්. එහෙමනම් අපි කැපිටල් එක්ස්පෙන්ඩිචර්ස් වලට මේ කාලේ ආයෙත් නෑ. මොකද ඔයාගේ ප්‍රොඩක්ට් එක, ඔයාගේ ලයින් එක එච්චර ගවර්න්මන්ට් එහෙම නැත්නම් පොලිටිකල් ෆ්‍රෙන්ඩ්ලි නෑ. එහෙනම් අපි බලන්න ඕනේ මේ වෙලාවේ වර්කින් කැපිටල් පැත්තෙන් කරලා තියෙන ටික මොනවා හරි කරලා අන්න ඒ වගේ දෙයක් කරන්න. ඒතකොට ඔයාගේ ඇඩ්වයිස් එක එහෙම. මොකද අපි දකින්න විදිහට දේශපාලනික තත්ත්වය ඉන්ලයින් නැහැ මේ තියෙන ශේෂ්ත්‍රයට. නැත්නම් මේ තියෙන ප්‍රොඩක්ට් එකට, මේ තියෙන නිෂ්පාදකයට. පැහැදිලිද? රයිට්. ඊළඟට ආර්ථික තත්ත්වය. උද්දමනය මගින් ඇති වෙන බලපෑම්, පොලි අනුපාත, විදේශ විනිමය, එතකොට ඒ පුද්ගල ආදායම්, පරිභෝජන ජීවන, දැන් මේ මොනවද මේ කියන්නේ? දැන් ඕගොල්ලන්ට මතක නම් සාමාන්‍යයෙන් ඔය මේ දවස්වල පොලිටිකල් ටෝක් ෂෝස් වල සෙන්ට්‍රල් බැංක් ඩේටා කියලා අරගෙන ඒගොල්ලෝ අවුරුදු 5ක් මෙහෙමයි, 5ක් මෙහෙමයි, GDP මෙහෙමයි, එතකොට per capita income එක මෙච්චරයි, disposable income එක, එතකොට ගොඩාක් කාරණා ඒගොල්ලෝ පැහැදිලි කරනවා. දැන් මේ මොකද්ද කියන්නේ? දැන් මේකෙන් ගන්න තියෙන්නේ අපිට ණයලාභියාට සහ බැංකුකරුවාට මේ වෙළඳපළ මේ මැක්‍රෝ එන්වයරන්මන්ට් එක කොහොමද වෙනස් වෙන්නේ කියලා. දැන් අපි මේ වෙලාවේ මොන බඩු හදලා මොන ක්වොලිටි එකට හදලා මොන නිෂ්පාදනය දැම්මත් මිනිස්සු අතේ සල්ලි නැත්නම් කොහොමද ගන්න? හරි එහෙම නැත්නම් අපි හිතමු පාරිභෝජන රටා වෙනස් වෙනවා නම් සංස්කෘතික පැත්තෙන් මොන හරි දෙයක් වෙලා මිනිස්සුගේ ඩිස්පෝසබල් ඉන්කම් එකට ඒක බලපානවා නම් නැත්නම් ඒක පුද්ගල ආදායමට යම් කිසි බලපාමක් වෙනවා නම් පොලි අනුපාත ඉහළ පහළ යෑම සිද්ධ වෙනවා නම් විරකියාව පිළිබඳ ප්‍රශ්නයක් නම් නැත්නම් බැලන්ස් ඔෆ් පේමන්ට් ඉෂුව එකක් නම් දැන් ඔය කියන මැක්‍රෝ ඉන්ඩිකේටර් ඔක්කොටම අන්තිමට මේ අපේ පාරිභෝගිකයට වදිනවනේ පහර. ඒතර දැන් මම හරි ෆිෂරීස් වෙන්න පුළුවන් එහෙම නැත්නම් හොටෙල් එකක් වෙන්න පුළුවන් ඔක්කොම හදලා ඉවර වෙලා හදිස්සිය හරි විදේශීය සංචාරක වෙන්න නැත්නම් මට දේශීය සංචාරකව ફોකස් කරන්න වෙනවා නම් ඔෆ් සීසන් එකට මට ඕගලන්ගේ ප්‍රයිසින් එක මට වැදගත් වෙනවා. ඔයා ඩොලර්ස් 500ක් වෙන්න පුළුවන් නයිට් එකක් ඒවල නැබැයි ලෝකල් සැට වෙනකොට ඔයා ඩොලර්ස් කීයටද දෙන්නේ. මොකද ඒක අනුව තමයි ඔයාගේ P&L එක හැදෙන්න ඕන. ෆෝකාස්ට් එක හැදෙන්න ඕන. මොකද ඒක කරන්න බැරි නම් ඔයාලට මේ මාකට් එක කැප්චර් කරන්න බෑ next 2 3 4 years. તો මම මෙතෙන් දිගත්තේ මොකද? ආර්ථිකමය තත්ත්වය රටේ ආර්ථිකමය තත්ත්වය කොයි විදිහටද බලපාන්නේ කියලා බලනවා. ඒක අනුව තමයි මේ ආකාරයට අපි සාකච්ඡා කරන්නේ අපේ මේ අදාළ ණයලාභියාගේ ව්‍යාපෘතිය. ඒකෙත් මම කිය සොට් එකක් හැටි දෙකක් බලලා ආර්ථික තත්ත්වය පෙස්ටල් එකෙන් බලනවා. මේ එකක් අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. ආර්ථිකමය තත්ත්වය රටේ එච්චර සුදුසු නැත්තම් මේ වෙලාවේ සමහරට අපේ ප්‍රොජෙක්ට් එක අපි පර්සූ කරන්න කියලා කියන්නේ නැහැ. මොකද මේ වෙලාවේ වැඩක් නැහැ මේ ප්‍රොජෙක්ට් එක කරලා. මොකද මහන්සි වෙලා ඔක්කොම කරලා මේක දාලා ඒ ටිකෙන්න සෑහෙන කාලයක් කරනවා. උදාහරණයක් ගමුත් මේ දවස්වල අපි හයි එන්ඩ් ඇපාර්ට්මන්ට් මේ දවස්වල නෙවෙයි දැන් මේ පාස්කු ප්‍රහාරයේ ඉඳලම රටේ ගැටලුවක් අපිට තිබුණා. දැන් මේ වෙලාවේ හයි එන්ඩ් ඇපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකකට කවුරු හරි එනවනම් අපි ඒව ඩිස්කරේජ් කරනවා. මොකද 1 බිලියන් ඉන්වෙස්ට්මන්ට් එකක් වෙන්න පුළුවන්. නමුත් මිනිස්සුන්ට අතේ සල්ලි නැහැ. මිනිස්සු තාම එතෙන්ට රෙඩි නැහැ. තව අවුරුදු 3ක් 4ක් යනකම් සමහරට මේ දේ නොවෙන්න පුළුවන්. මොකද දැක්කමත් හයි එන්ඩ් ඇපාර්ට්මන්ට්ස් හදලා තියෙනවා තාම අන්සෝල්ඩ්. මොකද වාගේ අනිත් කස්ටමර්ස්ලා මට ෆීඩ්බැක් එක එනවා. දැන් මේ කොහෙන්ද මේ ඉෂුව එක ආවේ? කස්ටමර් හොඳටම හොඳයි. සල්ලි අපිට උත්තරම් කරනවා. කලින් ඒවා හොඳට ගෙවලා තියෙනවා. කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එක හොඳයි. සියලු දේ හොඳයි. හැබැයි ඒ සොට් එකේදී අපි ආ මයික්‍රෝ යා හොඳ වුණා. දැන් එළියට ගියාට පස්සේ මොකද වෙන්නේ? රටේ ආර්ථිකය, රටේ උද්දමනය, රටේ පොලි අනුපාත. ඒතර කස්ටමර් ටේස්ට් වෙනස් වෙච්ච නිසා ආර්ථිකයේ තත්ත්වය. ඒක වෙනස් දැන්. එහෙමනම් වැඩක් නැහැ. ඔයා මොනවා කරත් අපිට ගිහිල්ලා විකුණ ගන්න බෑ. ඩිමාන්ඩ් එකක් නැති නිසා ආර්ථිකය පිළිබඳ ප්‍රශ්නයක් එනවා. ඒතර අන්න ඒක තමයි අපි මේ ආර්ථිකමය හැටියට සාකච්ඡා කරොත් නැත්නම් පෙස්ටල් එකේ දේශපාලනික ඊළඟට අපි කියන ආර්ථිකමය ඊයකුරෙන් සාකච්ඡා කරන්නේ. ඊළඟට සමාජීය සෝෂල් ඒගොල්ලන්ගේ අධ්‍යාපන තත්ත්ව, වයස්කාණ්ඩ, නැත්නම් ආගමික සම්ප්‍රදායික වටිනාකම්. ඒතර ඒවත් ඉතාම බහුලව බලපෑම් කරනවා මේ අපි කියන ආයතනයක නිෂ්පාදනයකට එහෙම නැත්නම් තියෙන ක්‍රියාමාර්ග වලට. දැන් මෙතනදී අපි ගත්තොත් අධ්‍යාපන මට්ටම අනුව, වයස අනුව, ආගමික ඇදහිලි අනුව එතකොට ඒව බලපෑම් කරන්න පුළුවන් කාලෙන් කාලට සිදුවන දේවල් උනත් මේ යම්කිසි නිෂ්පාදනයකට නැත්නම් වෙළඳපළකට. ඒකෙත් මම කියන්නේ අර බැලිය යුත්තේ ඉතා විශාල ප්‍රමාණයක තියෙන ශාස්ත්‍රයක් සම්බන්ධයෙන් තියෙන බලපෑම. ප්‍රොඩක්ට් එකකට බලපාන ප්‍රොඩක්ට් එක කියන්නේ අපි ඉතා සුළු ප්‍රමාණයෙන් බලපානකොට අපේ ඊට ඉහළින් ඊට වටේ තියෙන රවුමෙන් එනවා සමාජීය තත්ත්වය. ඊළඟට අපි ගමු
තාක්ෂණික තත්ත්වය. තාක්ෂණික තත්ත්වයන් ගත්තොත් අපි කොහොමද වෙළඳපළත් එක්ක තියෙන එහෙම නැත්නම් අපේ ආයතනයට පරිබාහිර වෙච්චි ඒ ශාස්ත්‍රය තුලට තාක්ෂණයේ බලපෑම. අපි උදාහරණයක් ගමු සංචාරක ශාස්ත්‍රය කියලා. සංචාරක ශාස්ත්‍රය ගන්නකොට ඉස්සර වගේ නෙවෙයි දැන් සංචාරක ශාස්ත්‍රයේ දින ටුරිස්ට් කෙනෙක්ගේ එක්ස්පෙක්ටේෂන්ස් ගොඩක් හයි. එයා ඒ පිටරටින් ඉඳලාම මෙහි බුකින් එක බලනවා. කැන්සලේෂන් එක බලනවා. අයිටිනරි එක සෙට් කරනවා. රයිට් එතකොට දැන් ඒ ලෙවල් එකට අපි මෙතන ලැහැත්ති වෙලා නැත්තම් අපේ සංචාරක ශාස්ත්‍රය එහෙම නැත්නම් කියන ආයතනයේ නැත්තම් අපිට ඔය කියන මාකට් එකට යන්න බෑ. ඉස්සර අපිට ඔය ප්‍රශ්නයක් නෑ. නියමට හදනවා රූම්ස් ටික ඔක්කොම හොඳයි. ඊට පස්සේ ටූරිස්ට්ලා ආවහම මේ ටූර් ඒජන්ට්ස් අනේ ගේන්නේ අපි ඒගොල්ලොත් එක්ක ටයි අප්ස් ආනවා. so we are fine with that. ඒක තමයි අපි හිතන්නේ. දැන් එහෙම නෙවෙයි. ඊටත් එහාට ගිහිල්ලා දෙයක් තියෙනවා. ඒගොල්ලෝ එහෙනම් බලනවා ක්ලයිමේට් එක කොහොමද? නැත්තම් මෙතන අපි දු මේ හොටෙල් එකේ ලොකේෂන් එක කොහොමද? මෙතන සර්ෆින් තියනවාද? වේල් වොචින් තියනවාද? ඒ ඔක්කොම ඒගොල්ලෝ එතන ඉඳයි බලන්නේ. ඒ පැකේජ් එකත් එතන දැන් ඇග්‍රී වෙන්නේ. කැන්සලේෂන් ඔප්ෂන්ස් ගැන ඒගොල්ලන්ට වැදගත් වෙනවා. දැන් මෙතනින් අපි හදලා ඊළඟ අයිටනරිස් ටික යන විදිහ ඒගොල්ලෝ ටයිමින් බලන්න පටන් ගන්නවා. දැන් මොකද මේ ග්ලෝබලයිසේෂන් එකත් එක්ක ඒ ලෙවල් එකට ගිහිල්ලා තියෙනවා. ඒතර ඒක තමයි ඒගොල්ලන් එක්ස්පෙක්ටේෂන්ස්. හරි එහෙම නැත්නම් අපි booking.com වෙන්න පුළුවන්, TripAdvisor වෙන්න පුළුවන්. දැන් ඒව වලින් තමයි රිවිව්ස් වලින් තමයි ඒගොල්ලෝ කියවන්නේ. එතකොට අපි එතෙන් රෙඩි වෙලා ඉන්න ඕනේ. දැන් ඉස්සර නම් මාකටිංග් කමියුනිකේෂන් මැනේජර් කෙනෙක් හෝටල් එකක ඕන් නැති වෙන්න පුළුවන්. දැන් ඒක තමයි නම්බර් 1 වෙන්නේ. මොනවා හරි වැරදි ෆීඩ්බැක් එකක් මොනවා හරි එකක් ආවොත් ඒක දෙන්නෙන් දෙයක් කරෙක්ට් කරන්න ඕනේ. ඒකට ශක්තිතාවයක් තියෙනවනේ මේ ණයලාභිය. හෝටල් එක හදන්න අපි ණය දෙනකොට සියලු දේවල් සොට් එකකින් හරි. හැබැයි ඊට පස්සේ තාක්ෂණික පැත්ත ගත්තොත් වෙළඳපළත් එක්ක, පාරිභෝගිකයොත් එක්ක, අනිකුත් කම්පිටිටර්ස්ලත් එක්ක, පිටරට වෙළඳපළවල් එක්ක, රීජනල් ප්ලේයර්ස්ලත් එක්ක. අනේ එතනදී අපි හරි නැත්තම් සංචාරක ශාස්ත්‍රයේ හැටියට අපි හයිටෙක් නැත්තම් මේ මොකුත් කරන්න බෑ. රයිට් මොකද ඒගොල්ලෝ එක්ස්පෙක්ටේෂන් එක මෙහෙමයි. එහෙම නැත්තම් ඉතින් ඔතෙට එන්න ඕනේ නෑ. ඒගොල්ලෝ ඔය තැනකට යනවා. අපි તો වෙන රටකට යන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ අර ඒ පේ කරන ගානට ඊට වඩා වැලියු එකක් එක්ස්පෙක්ට් කරනවා. ඒ තාක්ෂණික තත්ත්වයන් කියන එකත් අපිට වැදගත් වෙනවා. නීති පාරිසරික මේකත් හරිම වැදගත්. ඒ කියන්නේ දැන් නීති පාරිසරික කියලා කියන්නේ දැන් අපි ගත්තොත් ඒ ක්ෂේත්‍රය තුල තියෙන නීති ඒ ප්‍රධාන පර්ටිකියුලර් ආයතනයේ එහෙම ණයලාභයට කොහොමද බලපාන්නේ? බදු වෙන්න පුළුවන්, සෞඛ්‍ය ආරක්ෂක, සේවක නීති, පාරිභෝගික අනුකූලතාවෙන් අන්න ඒව නිසි පරිදි පවත්වලා දැන් අපි ගත්තොත් දැන් අපි ගමු මොකක් හරි එක හොටෙල් එකක ගත්තොත් මෙන්න මේ කියන අනුමැතියන් තියෙන්න ඕන කියන එක. ඒතකොට ඒ අනුමැතියන් තියෙන්න ඕන කියන එක සාමාන්‍ය දෙයක්. ඒක සමහරවිට අපි ඇයි එහෙම අනුමැතියන් තියෙන්න ඕනේ හේතුව සංචාරක ශාස්ත්‍රය තුල ටූරිස්ට් බෝඩ් එකේ රෙජිස්ටර් වෙලා තිබ්බොත් විතරයි අපිට කියන විදිහට ලික දෙන්න පුළුවන්. මේ වගේ ටූරිස්ට්ලා ගන්න පුළුවන්. ඒතකොට ඒක මස්ට් එකක්. අපි ඒක දන්නේ නැතුව ලෝන් එකක් අප්‍රූව් කරන්න බෑ. ඒතකොට අපි ඒක දැනගන්න බලන හරි සංචාරක ශාස්ත්‍රයේ රයිට් මොනවද තියෙන නියාමනේ ආයතන. මොනවද ඒක නීති රීති. ඒතකොට ඒකට මේකට යටත් වෙන්න පුළුවන්ද? එහෙම එක රෙජිස්ටර් වෙලා තියෙනවද? රෙජිස්ටර් වුණාට පස්සේ තමයි අපි ණයක් නිකුත් කරන්නේ. අන්න ඒ වගේ දේවල් අපිට කොට අපි අවට පරිසරය බලලා තමයි මේ තීරණය අපි ගන්නෙ. ඊළඟට අවසාන වශයෙන් ගත්තොත් පාරිසරික කියන එක පරිසරය පිළිබඳ මෙවලාවක් තමයි මේක. නමුත් පාරිසරික තත්ත්වයන් කියන එකත් මේකේ අන්තර්ගතයක් වෙනවා. ඒ ආයතනයේ ණයලාභියා එහෙම නැත්නම් ණය අයදුම්පත එහෙම නැත්නම් ඒ ව්‍යාපෘතිය මත කාලගුණ දේශගුණ බලපෑම ප්‍රදේශයේ ප්‍රජාවේ පැවැත්ම බලපෑම අපද්‍රව්‍ය බැහැර කිරීමේදී බලපෑම පාරිසරික අනුකූලතාවයන් ප්‍රමිතීන් පවත්වාගෙන යාමේදී ඇඟීමට ලක් කරනවා. හරිම වැදගත්. දැන් මේක මේ වැදගත් වෙන්න හේතුව සමාජලාට වේස්ට් ඩිස්පෝසල් එක. එමිෂන් කරන එක වේස්ට් එක. එහෙම නැත්නම් අපි කොහොමද සොලිඩ් වේස්ට් ලික්විඩ් වේස්ට් අපි අයින් කරන විදිය. එහෙම නැත්නම් නොයිස් එක පොලියුෂන් එක කොහොමද? ගොඩක් දේවල් ඉස්සරට වඩා සෑහෙන දෙයක් අපිට දැන් මෙතනදී සාකච්ඡා කරනවා. ඒක තමයි සමාජලාට අපි දකින්නේ ෆැක්ටරියක් ගිහිල්ලා දැන් ගමක තියෙනවට වඩා අපි ප්‍රිෆර් ෆැක්ටරියක් මොනවා හරි ෆ්‍රී ට්‍රේඩ් සෝන් එකක තියෙන එක. හොටෙල් එකක් අපි ගත්තොත් අයිසොලේෂන් තියෙනවට වඩා හොටෙල් චේන් එකක් තියෙන වගේ තැනක තියෙනවා. ඒකට මිනිස්සුත් දන්නවා රයිට් මේක හොටෙල් ඒරියා එක. ඒතර එක්ස්පෙක්ටේෂන්ස් අපි මැච් කරගන්න පුළුවන්. නැත්තම් ඔයා ගිහිල්ලා ක්ලූලස් තැනක ගිහිල්ලා හොටෙල් එකක් දැම්මොත් මොනවා හරි ගමකාරයෙම තියෙන ඊට පස්සේ අපි එතන සීලම දේවල් අපි හදාගෙන යනකොට මොකද වෙන්නේ? මිනිස්සුන්ගේ පොඩි මේවා එනවා. මොකද ඒගොල්ලන්ගේ සමාජයට සංස්කෘතියට ඒගොල්ලන්ගේ සාමාන්‍යයෙන් එදිනදා පරිසරයේ තියෙන මේවට දැන් ගැටලු වෙන්න ගත්තට පස්සේ ඔන්න ගැටලු ටිකක් එන්න පටන් ගන්නවා. මේවා කලින්ම අපි දැනගන්න ඕනේ. ඒක ආයතන මට්ටමින් වෙන්න පුළුවන්, ප්‍රාදේශීය මට්ටමින් වෙන්න පුළුවන්, බැංකුව වෙන්න පුළුවන්, පාරිභෝගිකයා මට්ටමින් වෙන්න පුළුවන්. අපි මේක දැනගෙන අපි තැනකට යා යුතුයි කොහොමද මේ සුදුසුද නැද්ද කියන දේ තීරණය කරන්නට.
දැන් මූලික වශයෙන්ම මෙතනදී අපි සාකච්ඡා කරේ මේ පෙස්ටල් කියන එක එහෙම නැත්නම් අපි කොහොමද මූල්‍යම නොමන ඇඳීමක් හැටියට මේක පාවිච්චි කරන්නේ නැත්නම් භාවිතා කරන්නේ කියන එක තමයි මේ සාකච්ඡා කරන්නේ. එතකොට මෙතනදිත් අර මම කිව්වා වගේ සොට් එකකින් ගොඩක් වෙලාවට මූලික විශ්ලේෂණය කරලා දුන්නට පස්සේ අපි තවදුරටත් ණයක් පිළිබඳ කතා කරනවා නම් ඒ ණය යම් ආකාරයක ඉතා ඉහළ මට්ටමක නම් එහෙම නැත්නම් ඒ ණය සඳහා තියෙන ප්‍රමාණය ණය ප්‍රමාණය සංකූලතාවයන් එහෙම වැඩි නම් අපි මේ පෙස්ටල් කියන එක සාකච්ඡා කරන්නට පටන් ගන්නවා. එතන මෙතන තියෙන ගැටලුව සොට් එකක් කරනවා තරම් පහසු නැහැ පෙස්ටල් එකක් කරන එක. මොකද ඒ සඳහා අවශ්‍ය කරන ශ්‍රමය එහෙම නැත්නම් මුදල කාලය ඉතා ඉහළයි. ඔයගොල්ලන්ට නිකන් තේරෙනවා. ඉතින් අපි ටූරිසම් සෙක්ටර් එකේ ඉකොනොමික් ඉම්පැක්ට් එක බලන්න අපිට මේ නිකම්ම මෙහෙම කිව්වට බෑ. සෙන්ට්‍රල් බැංක් ඩොකියුමන්ට් එකක් ටූරිස්ට් බෝඩ් අප්‍රූවල්ස් තියෙන ඒ ඩේටා කියවලා අවුරුදු 5ක ටූරිසම් ප්ලෑන් එක මොකක්ද? ඒ ගොඩක් ඒවා අරගෙන තමයි අපි දකින්න රයිට්. ඔන්න ලංකාවේ ඊළඟ අවුරුදු 5 10 ටූරිස්ට් ප්ලෑන් එක මේකයි. මෙන්න මේවා තමයි කස්ටමර්ස්ලා. මේවා තමයි ටයිප් ඔෆ් ටූරිසම්. ඒතර ඒව ගැන කියවලා තමයි අපි දකින්න රයිට්. ඔන්න ඕක තමයි ආර්ථික බලපෑම. ඕක තමයි දේශපාලනික බලපෑම. ඕක තමයි සමාජීය බලපෑම. ඒතර ඔයා ඒ දත්ත හොයා ගන්න ඕනේ. ඒ දත්ත පටපට ගාලා එන්නේ නැහැ. ඒකට දැන් සාමාන්‍ය මිලියන 20ක 30ක 50ක එකකට මේව ඔක්කොම කරන්නේ නැහැ. 500,000 ඒ වගේ ලොකු ෆැසිලිටිස් වෙනකොට තමයි අපි බලන්නේ රයිට් ඒකට තියෙන රිස්ක් එක වැඩි. බලපෑම වැඩි. මුලින්ම ආයතනික බලපෑම බලනවා ණයලාභියා සතු ඊළඟට ශේෂ්ත්‍රීය බලපෑම. ඒතර ආයතනය බලනවා නම් අපි සොට් එක කරනවා කියලා කිව්වා. ශේෂ්ත්‍රීය බලනවා නම් පෙස්ටල් එක කරන්න පටන් ගන්නවා. ඊටාම අපි කෙටින් පැහැදිලි කරොත් එහෙමයි. රයිට් ඊළඟ කොටසට යන්නට කලින් මේකේ මොනවා හරි පැහැදිලි කිරීම එහෙම නැත්නම් තවදුරටත් අවශ්‍යද පැහැදිලි කිරීම. එහෙම නැත්නම් කාරණා මේ කියපු ටික ප්‍රමාණවත්ද? ලක්ෂිකා ප්‍රශ්නයක් අහලා තියෙනවා. General areas sectors that banks cannot lend legally. මෙහෙමයි. ඒක සාමාන්‍යයෙන් බැංකු වලින් බැංකුවට වෙනස් වෙන දෙයක් තමයි restricted lending. එහෙම නැත්නම් prohibited lending කියලා කියන්නේ. අපි මූලික වශයෙන්ම ගත්තොත් සාමාන්‍යයෙන් අපි හිතන්න මොනවා හරි ආයතන පුද්ගලයන් ආම්ස් ඉන්ඩස්ට්‍රි වල right weapons වල ඒගොල්ලෝ ඉන්නේ මොනවා හරි weapons and ammunitions කියලා කිව්වොත් ඒවා අපිට prohibited. ඊළඟට අපි හිතමු නාකොටික් වගේ දේවල් prohibited. ඊළඟට සමහරලාවට මයිනස්ලා එම්ප්ලොයි කරලා වගේ තියෙන ඒවා prohibited. නියුක්ලියර් වගේ දේවල් prohibited. එතකොට ඒකෙන් පැහැදිලි වෙන්නේ සාමාන්‍යයෙන් අපි රජය මහ බැංකුව එතකොට රජයේ තියෙන මූලික නීති රාමුව යටතේ තියෙන සමහර restricted වලට අපි ලෙන් කරන්නේ නැහැ කියලා යනවා. ඊට අමතරව හැබැයි ඔක අපි හිතුවොත් prohibited කියලා. තව restrictions අපේ තියෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් NPL customer කෙනෙක් එහෙම නැත්නම් අපි හිතමු ක්ලර්ජි කෙනෙකුට එහෙම නැත්නම් අපි හිතමු ෆියුනරල් පාලර්ස් වගේ දේවල්. දැන් අර අපි නිකන් එතිකලි නිකන් අපි හිතනවා රයිට් මේව දෙයක් කරනවා නම් අපි ස්පෙෂල් අප්‍රූවල් එකක්. දැන් අපි හිතමුකෝ හාමුදුරු කෙනෙක් හරි එහෙම නැත්නම් ෆාදර් කෙනෙක් හරි ආවොත් එයාට ණයක් ලබා දෙනවද නැද්ද කියන දේ බ්‍රාන්ච් මැනේජර් තීරණය කරන්න බෑ. ඒක ටිකක් උඩට. මොකද හේතු වෙලා තියෙන සාමාන්‍යයෙන් අපි ඒ වගේ ණයක් දෙනවා නම් දැන් මොකද අපි පිළිගන්නවා ඒගොල්ලෝ ව්‍යාපාර කටයුතු නොකළ යුතුයි අය. ඒතර අපි කොහොමද දෙනා ණයක් දීලා අපහු රීපේ කරගන්නේ? ලිව්වේ නැත්නම් අපි මොන වගේ තීරණයකට ගන්න. ඒකට පොඩි කම්ප්ලෙක්සිටිස් එන්න පටන් ගන්නවා. සමාජීය සංස්කෘතික ප්‍රශ්න ඒවා. ඒතර අපි කියන රයිට් එහෙමනම් අපි ස්පෙෂල් කේසස් වල දැන් උදාහරණයක් පර්මිට් එකක් හාමුදුරු කෙනෙකුට තියෙන පර්මිට් එකකදී අපි හොඳටම දන්නවා දැන් හාමුදුරුවෝ ඒ පර්මිට් එක පාවිච්චි කරන්නේ නැහැ. නමුත් තව පුද්ගලයෙකුට විකුණන්න පුළුවන් නිසා ඒ දේ කරයි. ඒතර ඒ වගේ එකක් අපිට එක්සෙප්ෂන් එකකට සලකන්න පුළුවන්. එහෙම නැත්නම් සමානට පන්සලේ අවශ්‍යතාවයකට පාවිච්චි වෙන්නත් පුළුවන්. ඒකට දායකයෝ කියන්නේ යම් ප්‍රමාණයක තියෙන. නමුත් එතනින් අපි පොඩි ඒ වගේම restricted exceptions කවුරු හරි ඊට ඉහළ තලයෙන් අරගෙන අපි තීරණයක් ගන්නවා. එහෙම නැත්නම් අපි සමහර වෙලාවට මම ඉතින් සඳහන් කරා වගේ ඒවත් ලෙන් කරන්නෙම නැති. ඒවත් තියෙන රජයේ එහෙම නැත්නම් අනිකුත් නීති වලට විරුද්ධ නිසා. ලක්ෂිකා මම හිතන්නේ උත්තරේ පැහැදිලිද? අනිත් පැයට කොහොමද මොන හරි ගැටලු තියෙනවද? අපි ෂොට් එක කතා කරා, පෙස්ටල් එක කතා කරා.
අපි ඊළඟ එකට යමු. ඊළඟ එකේදී අපි සාකච්ඡා කරනවා මෙන්න මෙහෙම දෙයක්. අන්න මේ රූප සටහනත් එක්ක Porter's five forces. Porterගේ පංච බල ආකෘතිය. දැන් අර මම පැහැදිලි කරා වගේ අපිට මේ ආකෘතිස් වලින් මේ මොඩල් වලින් මේ උපකරණ වලින් අපි උත්සාහ කරන්නේ තවදුරටත් ණයලාභියාගේ ණය අයදුම්පතේ නැත්නම් ණය යෝජනා ක්‍රමය ණය යෝජනාව විශ්ලේෂණය කරන්නේ කොහොමද මූල්‍ය දත්ත වලට පරිබාහිර වෙළඳපොළ වෙන්න පුළුවන් කර්මාකාරීත්වය මෙහෙයුම් ක්‍රියාවලිය බාහිර පරිසරය ඒ සඳහා තමයි අපි මේ මූල්‍ය නොවන මෙවලම් පාවිච්චි කරන්නේ. පෝටර්ගේ පංච බල ව්‍යාපෘතියත් එහෙම එකක්. පෝටර්ගේ පංච බල ව්‍යාපෘතියෙන් අපි කරන්නේ ඒ වෙළඳපොළ එහෙම නැත්නම් ඒ පාරිභෝගිකයා ඒ ආයතනය කොයිතරම් දුරට ඒ වෙළඳපොළ තුල තරගකාරීද නැද්ද? එහෙම නැත්නම් තරගකාරීත්වය නිසා සිදුවන බලපෑම කොහොමද කියන එක තමයි මේ පංච බල ආකෘතිය හරහා පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ how competitive business is, environment is කියන එක තමයි මේකෙන් සාකච්ඡා කරන්නේ. එතකොට ඒ සඳහා තියෙන පංච බලයන් තමයි සැපයුම් කරුවන්, ගැනුම් කරුවන්, තරගකාරී එදිරිවාදිකම්, ආදේශක සහ entrance කියන පහ. හරි. එතකොට අපි මේ පහ සාකච්ඡා කරගෙන යන ගමන් මම උදාහරණත් එක්ක පැහැදිලි කරන්න. මේක ඉතර අමාරු දෙයක් නෙවෙයි. right? දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් සැපයුම් කරුවන්. දැන් අපි හිතමු වෙළඳපළක් තියෙනවා. වෙළඳාමක් කරනවා. ආයතනයක් තියෙනවා. ඒ ආයතනයේට සැපයුම් කරුවෝ කියලා කට්ටියක් ඉන්නවා. ගැනුම් කරුවෝ කියලා කට්ටියක් ඉන්නවා. සැපයුම් කරුවෝ කියලා කියන්නේ අපි මොනවා හරි නිෂ්පාදනයකට raw materials දෙන අය. උදාහරණයක් ගත්තොත් ටී ෆැක්ටරි එකක් ගත්තොත් ඒකට කවුද සැපයුම් කරුවෝ ගොඩක් වෙලාවට? තේ අමු තේ කොළ ලබා දෙන සුළු මධ්‍ය පරිමාණයක නැත්නම් සුළු දළු ව්‍යාපාරිකයෝ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ තමයි ගොඩක් වෙලාවට 60-70%ක්ම සප්ලයි එක. ඒතකොට දැන් මෙතනදී වෙන්නේ ව්‍යාපාරයකට සැපයුම් කරුවක්ගෙන් බලය එහෙම නැත්නම් bargaining power of supply එක කියන එක රඳා පවතිනවා. ඒ ලබා දෙන සැපයුමට සැපයුම් කරුන්ට කල හැකි බලපෑම මත. ටාගටින් කිව්වොත් මම ව්‍යාපාරයක් කරනවා මට සැපයුම් කරුවෝ ඉන්නවා. ඔයගොල්ලෝ හිතන්න මට ඉන්න එක සැපයුම් කරුවෙක් නම් මට තියෙන බලපෑම සැපයුම් කරුගෙන් අඩුද වැඩිද? වැඩි. එයා කියන විදිහ එයා නැවැත්තුවොත් මට ප්‍රශ්නයක්. එයා ගාන වැඩි කරොත් මට ප්‍රශ්නයක්. එයා මට දෙන එක ඩිලේ කරොත් මට ප්‍රශ්නයක්. හරි ක්වොලිටි එක වෙනස් කරොත් මට ප්‍රශ්නයක්. මොකද එක්කෙනයි. ඒකට මට කන්ට්‍රෝල්ස් තියෙනවා. මම එහෙම මොකද එක්කෙනයි ඉන්නේ. අපි දෙන ඇග්‍රීමන්ට් එකට ගිහිල්ලා අවුරුදු 3කට 4කට ගිහිල්ලා ප්‍රයිස් වෙනස් කරන්න නැතුව ක්වොලිටි මේ විදිහට තියෙන. ඒක කරන්න පුළුවන්. නමුත් සැපයුම් කරුගේ බලය රඳා පවතිනවා යම්කිසි සාධක කිහිපයක් මත. මම මේ පැහැදිලිව දකින්නේ ඒක. එතකොට නිෂ්පාදනයේ සැපයුම් කරුන් ප්‍රමාණය එකක්. එක්කෙනෙක්ද ගොඩක්ද? එක්කෙනෙක් නම් ලොකු ඉම්පැක්ට් එකක්. ගොඩක් නම් මට ප්‍රශ්නයක් නැහැ. ඔයත් එපා මට වොන් තරම් ඉන්න. ඒ යෙදෙන්නේ නැති සුවිශේෂත්වය. ඒක මට මෝල්ඩ් එකක් යා දෙන්නේ. ඒ මෝල්ඩ් එකේ හරියටම මෙන්න මේ විදිහට තියෙනවා. මෝල්ඩ් එක චුට්ටක් කර වෙනස් වුණොත් මේක ප්‍රොඩක්ෂන් එක අවුල් වෙනවා. සපත්තු කියලා හිතන්නකො. ඒක මට මෝල්ඩ් එක අරගෙන දෙනවනේ හරියට දෙන්න ඕනේ. ඒක වෙන අයටත් හදන්න බෑ. පේටන්ට් එකක් තියෙන සපියුම් කරුවේ. එහෙනම් අනිවාර්යයෙන්ම මම එයාගෙන්ම ගන්න ඕනේ. එතකොට ඒ පේටන්ට් එක වෙන අයට නෑ. ඒතර මම ඩිපෙන්ඩන්ස් එක වැඩි. ඊළඟ ස්විචින් කොස්ට්. දැන් මෙයා ඉන්නවා මම කියනවා රයිට්. ඔයා නැතුව මට අරය ගාවට යන්න මට පහසු නෑ. උදාහරණයක් ගත්තොත් අපි Apple ගන්න software එක කරගත්තොත් Apple product එකක්. දැන් මම Apple එකේ move වෙනවා නම් Android එකට මට cost එකක් යනවා. So I am not going to do that. මම Apple වලම ඉන්නවා. ඒගොල්ලෝ එහෙම තමයි අපි business model එක හදලා තියෙන්නේ. but Android කියන්නේ open source එකක් වෙන්න පුළුවන්. Android එකෙන් තව එකකට එහෙම නැත්නම් අපි Huawei ගත්තොත් open source. ඒකෙන් මෙතෙන්ට ආව කියලා ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙක් එක්ක මට ඩීල් කරන්න පුළුවන්. Apple එහෙම නැහැ. මට තියෙන software ටික limit කරනවා Apple වලින්. මට ඕන තැන් වලට යන්න බෑ. හරි ඒකට ස්විචින් කොස්ට් එකක් තියෙනවා. දැන් ඒ වගේම තමයි දැන් සමහරවිට මම කියනවා රයිට් මේ පුද්ගලයන් ගන්නකොට රයිට් මම එයාගෙන් තව කෙනෙකුට යනවා නම්
මට කොස්ට් එකක් වැඩිපුර යනවා. එයා කියනවා මට මෙහෙම ඇඩ්වාන්ස් එකක් ඕනේ. මේ විදිහට අඩු බානම 500ක්වත් මගේ යුනිට් ගන්න ඕනේ එකපාර. මට පේමන්ට් මේ විදිහට දෙන්න ඕනේ. අන්න එතකොට දැන් මට මේ මෙතනින් අතෙන්ට යන එක ටිකක් කරදරයි. ඒ අමතර වියදම් වැඩි නම් මම ස්විච් වෙන්න බලන්නේ නැහැ. රයිට්? එතකොට අන්න ඒව සාධක. දැන් එතකොට අපි මොකද්ද කරන්න ඕනේ? මෙහෙම කස්ටමර් කෙනෙක් එනවා. එතකොට මම බලනවා රයිට්. ඔයාගේ කම්පිටිෂන් එක එයා කියනවානේ මට ප්‍රශ්නයක් නැහැ. මට කරන්න පුළුවන්. මේක මම මෙච්චර කල් කරගෙන ගියා. මට ගැටලුවක් නැහැ කියලා එයා කියනවා. එතකොට මම කියනවා රයිට්. අපි බලමු. අපි එක මොඩල් එකක් දාලා බලමු. මොකද්ද මොඩල් එක මම දාන්නේ? පයි ප්‍රොසෙස් මොඩල් එක. රයිට්. මට සප්ලයර්ස් ලා ගැන විස්තර දෙන්න. කී දෙනෙක් ඉන්නවද? කොච්චර කාලයක්ද? කොහොමද ඒගොල්ලන් ක්වලිටි එක? ඒගොල්ලෝ මොනවද එක්ක තියෙන සම්බන්ධතාවය? එහෙම නැත්නම් ඒගොල්ලන්ට පේටන්ට් තියනවද? එහෙම නැත්නම් ඔයා මේ ප්‍රොඩක්ට් එක වෙන කොහේ හරි ගන්න තියනවද? ප්‍රශ්න ගොඩාක් අහගෙන යනවා මම අර කියන සාධක ටික. අහගෙන යනකොට මට තේරෙනවා එයා හයි නෑ. එයා මීඩියම් එහෙම නැත්නම් ලෝ. ගැටලුවක් නෑ. දැන් මම හිතුවොත් මම උදාහරණයකට ගන්න රෙස්ටුරන්ට් එකක් පොඩි එකක් කරගෙන යනවා කියලා. සමහරට මට සප්ලයර්ස් ලා ගොඩක් ඉන්නවා. මට එච්චර ප්‍රශ්නයක් නෑ. කෙනෙක් දෙන්නෙක් මාරු වුණාට මට පොඩි ක්වලිටි මේන්ටේන් කරන්න ඕනේ බට් highly dependent නෑ මට. බට් මම average dependent, medium dependent. මොකද ඔක්කපාර ඔක්කොම හලන්නත් බෑ මට. හොඳ ක්වලිටි එකකට මට බඩු ටික දෙනකොට මම කීප දෙනෙක් මට ඉන්නවා few suppliers. එතන මම depend වෙන්නේ medium time. very high නෑ. සමහර එකක් තියෙන්න පුළුවන් මට එයා විතරමයි. පිළි මොනවා හරි එකක් assembly එකක් කියලා හිතන්න කාර් එකක මොකක් කර assemble එකක් කරනවා. මෙයාට තමයි patent ඔක්කොම. එයා bags example එක. මෙයා විතරයි ලංකාවේ කරන්නේ. එයාට විතරයි rights තියෙන්නේ. මම ඉතින් කොහොම හරි එයාගෙන්ම ගන්නවා. පරක් වුණත් මොනවා වුණත් is the only supplier. ලංකාවට මින් එයා විතරයි example එක. highly dependent. ඒතර මම අනිවාර්යෙන් බැංකුව ඇඩ්වයිස් කරනවා right ඔයා එහෙමනම් මෙයාත් එක්ක මොනවා හරි agreement එකකට යන්න. අඩුම ගානේ buffer stock එකක් මේ විදිහට ගන්න. delays ආවොත් ඒකට මොනවා හරි අපි compromise එකක් ගන්න. right? එහෙම නැත්නම් හැම වෙලේම වෙන මොනවා හරි දැන් අපි ක්‍රමවේදයක් හදාගන්න මේ සර ඕඩර්ස් ටිකක් මේව කරගන්න එයාගාව තියාගන්න. සර අපි මොන හරි ඇග්‍රීමන්ට් එකකට යනවා එක්කෙනෙක් නම්. මොකද රිස්ක් එක වැඩි. right? ඔක තමයි සප්ලයර්ස් බාගේනින් පවර් කියලා කියන්නේ. සැපයුම් කරුවන්ගේ බලය. ඔකේ අනිත් පැත්ත මොකද්ද? බය. බයස් ලගේ toy කතන්දරම තමයි. එක්කෙනෙක්ද ගොඩක්ද? quality එක, durability එක නැත්නම් කොච්චර කාලයක් මාත් එක්ක හිටියද? right? ඒ වගේ දේවල්. උදේට මන්ට බයස්ලා ගොඩාක් ඉන්නවනම් මට ප්‍රශ්නයක් නැහැ. මෙයා ගියත් අරයා ගියත් අර ඕන තරම් කට්ටිය ඉන්න like restaurant. ඇත්තටම many bias එහෙම නැත්නම් number of bias are very high. උදේට මේ එක්කෙනෙක් දෙන්නෙක් ඇවිල්ලා ගියා කියලා හානියක් නැහැ. මොකද මට දිගින් දිගටම එන්න පටන් ගන්නවා. හැබැයි මට එක්කෙනෙක් වගේ නම් ඉන්නේ අන්න මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද එයා කියන විදිහට. මොකද එයා කියනවා මට ලක්ෂයක් ඕනේ. මෙන්න මේ ටික ඕනේ. ඒතකොට මම එයාටම දෙන්න ඕනේ. එයාමයි ගන්න. මට වෙන කොහෙටවත් ඒක දෙන්නත් බෑ. වෙන මොන හරි restrictions අපි තියනවා කියලා හිතන්න. අර example Apple කියලා හිතන්නකො. Apple එකේ software එක දෙමු මට ඒක අරගෙන Android දෙන්න බෑ. Huawei දෙන්න බෑ. Apple එක්කෙනාම ගන්න ඕනේ. එහෙනම් ඉතින් මම එයත් එක්කම ඉන්න ඕනේ. එහෙනම් මම කියන agreement මොන හරි වලින් තමයි මම secure වෙන්නේ. නැත්නම් මම bank loan තරම් මං හදලා මෙයා කිව්වොත් මට බෑ කියලා ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක ගැනුම් කරුවන්ගේ පැත්තේ. ගැනුම් කරුවන්ගේ බලය high the low the medium ද වෙනවා මෙන්න මේ කියන සාධක. ඒකෙත් switching cost. ඒකෙත් number of buyers. ඒකෙත් කොච්චර important buyer කෙනෙක්ද කියලා. number and important. හරි numbers 100ක් තියෙන පුළුවන්. හැබැයි 100 වල දෙන්නේ very important නම් මම depend වෙනවා. හරි මොකද මට ඉන්නවා ලක්ෂයක් කියලා වුණත් අර දෙන්නේ තමයි මගේ 160ක් ගන්න. හරි මොකද වෙන්නේ? import. මට බෑනේ වෙන තැනකට දාන්න. අර දෙන්න ගන්න. ඒතර මට ලක්ෂයක් හිටියත් ඉතුරු 90ට දාහම මේ අපි දුමු 100ක් ඉන්නවා කියලා. ඉතුරු 98ම ගන්න 105යි. මගේ 195ක් ගන්න අර 1 සහ 2. හරි ඒතකොට මට 100ක් හිටියට වැඩක් නැහැ. 1 සහ 2 තමයි මගේ key customers ලා. පොරින්ටුව සරේ මේ ඔක්කොම දීලා අරන් යන්න ඕනේ දෙන්න. right මොකද ඒගොල්ලෝ important. right ඒතර ඒ විදිහට තමයි අපි ගැනුම් කරුවගේ බලය තීරණය කරන්නේ. තරගකාරී එදිරිවාදිකම්. rivalry among existing players. ඒ කියන්නේ competition. දැන් අපි ගත්තොත් දැන් මම ඉන්නේ customers ලා ටිකක් ඉන්නවා. sorry මගේ manufacturers ලා ටිකක් ඉන්නවා. අපි අතර තියෙන ෆයිට් එක. දැන් අපි හිතුවොත් මමත් එක්ක තව දෙන්නයි ඉන්නේ මුළු මාකට් එකටම කියලා. ඒක ඔලිගොපොලි වගේ. ප්‍රශ්නයක් නෑ. කතා කරලා like ලංකාවේ ලාෆ් ගෑසුයි ෂෙල්ලුයි ගත්තොත්. වික්ටරි ගත්තොත්. ඒ දෙන්නයි ඉන්නේ. ගොඩක් වෙලාවට රජයේ මොන හරි දාන එකක් කරන්නේ. ඉතින් ඒ දෙන්න අතර තමයි මුළු ලංකාවේ මාකට් එකම තියෙන්නේ. very few.
සිමෙන්තුත් එහෙම. අපි හිතමු hotels, restaurants. ලොකු ෆයිට් එකක් තියෙනවනේ. දැන් මට ඕන විදිහට ප්‍රයිස් වැඩි කරන්න බෑනේ. මාළු පාන් එකක් මෙහෙමයි කියලා කිව්වම පස්සේ දවස් දෙකක් ගන්න ඊළඟ දවස් එන්නේ නැහැ. අපෝ ඒකට යන්නේ නැහැ මේ මාළු පාන් එක රුපියල් 100යි. අයි එන නෙවෙයි අවුරුදු ගානකට බය කෙනෙක් නැති වෙනවා. මට ඒක කරන්න බෑ. හේතුව දැන් ඒක highly competitive. So many buyers, so many players. එතකොට දැන් අපි අර අමාරුවෙන් කියන්නේ අපි pricing වලින් නෙවෙයි, packaging වලින්, service එකෙන්, වෙන වෙනම හරි value added වලින් තමයි ඔයා ෆයිට් කරන්න යන්නේ. වොලියුම් එක කරන්න යනවා අර අඩු පිරිවැයක් යටතේ. එතකොට රයිවර්ලි එක වැඩි. ඒ කියන්නේ මම කිව්වාගේ perfectly competitive නා. players ගොඩාක් ඉන්නවනම් risk එක වැඩි. high competitive. ඒක අනිත් පැත්ත එක්කෙනෙක් හරි දෙන්නෙක් ඉන්නේ. ඕගොල්ලෝ තමයි price setters ලා. වාට කියන්න පුළුවන් මෙන්න මේකයි price maker. එන්න මේ ගන්නට ගන්න. අනිත් පැත්තට ගියොත් price receiver කෙනෙක් කියලා. taker කෙනෙක් කියලා. ඒක customers ලා කියන විදිහට තමයි මට විකුණන්න වෙන්නේ. So that is point number 3. මේක ආදේශක. ඒ කියන්නේ මම අර ටී කෝෆි කියලා ගත්තොත්. නැත්තම් මම මොනවා හරි දෙයක් නිෂ්පාදනය කරනවා ඒකට හම්බ වෙනවා වෙන මොනවා හරි කෑම જાතියක් අපි එක්සැම්පල් එක. මම දැන් රයිස් විකුණනකොට දවල් 12ට සමහරවිට නූඩල්ස් කියන එක හොඳ ආදේශකයක්. ෆ්‍රයිඩ් රයිස් එකට තාම මොකක්ද හොඳ ආදේශකයක්. ඒකෙන් දැන් ඒක බලපානවා. දැන් ඒ කියන්නේ වෙළඳපොලේ කියන්නේ පාරිභෝගිකයන්ගේ ටේස්ට් ප්‍රෙෆරන්සස් වෙනස් වෙලා රයිට්. එතකොට එයාගේ අවශ්‍යතාවය අනුව ආදේශකයක් එනවා නම් මම කල්පනාකාරී වෙනවා. ඉස්සර එහෙම එකක් නැහැ. අපි දැන් ගොඩක් කාලෙකට කලින් ගත්තොත් බත් කඩේ කිව්වා බත් මොනවද දුන්නත් මිනිස්සු ගිහිල්ලා ගත්තා. හැබැයි දැන් බත් උනාට බත් එකෙත් වේරියේෂන්ස් තියෙනවා. බත් එකේ නූඩල්ස් එකට මිනිස්සු එන්න පටන් ගන්නවා. ඒකෙන් තාම මොන හරි එකට එන්න පටන් ගන්නවා. දැන් ඒක ආදේශකයක් වුණා. ඊට පස්සේ අර කිව්වා දැන් බත් ඇවිල්ලා මෙතන ඉඳගෙන කන්න කියපු එක දැන් මිනිස්සු ටේක් අවේ වලට ආවා. ඩිලිවරි වලට ආවා. හරි දැන් ගල මම එන්නේ නැහැ මට ඩිලිවර් කරන්න. ඒත් බත්ම තමයි. දැන් මෙයාගේ බත් මොකද්ද? එයා කරන්නේ සමහරට එයා නිෂ්පාදනය කරන්නේ. එයා වෙන තැනකින් අරගෙන දෙනවා. අන්න ඒක තව බිස්නස් මොඩල් එක. ඒක ආදේශකයක්. එකම දේ තමයි කෑම. ඒක ටේක් අවේ කිව්වා. අරක සිටින් ඩයිනින් කිව්වා. ඉන් හවුස් කිව්වා. අරක ඩිලිවරි කිව්වා. ඔය තුනම දැන් මම කරන්න වෙනවා. ඇයි? මට තුනේම කස්ටමර්ස්ලා ආවා. හේතුව දැන් කවුරු හරි ඉන් හවුස් එකක් මම විතරක් කරගෙන ඉන්න රයිට් ඉන් හවුස් විතරයි කියලා මම බලන් හිටියොත් අන්න අල්ලපු එකන මොකද කරන්නේ? එයා හතර වටේට කෝල් කරලා එයා ඩිලිවර් කරනවා. එයා හොඳ එකක් වෙන තැනකින් ගන්න කොස්ට් එකක් අඩුයි. මොකද එයා රෙන්ට් එකක් මොකුත් නැහැ. එයා ගෙදර ඉඳන් කෝල් කරලා ඩිලිවර් කරනවා. සමහරට මම මෙතන කෝල් එකක් දීලා තව මොකක් හරි ඩිලිවරි කම්පැනියක් කරා ඩිලිවර් කරනවා. මම ගෙදරම ඉඳන් වැඩේ කරනවා. මට පොඩි කමිෂන් එකක් එනවා. අපි බිලිව් කරන්නේත් නැහැ. දැන් ඒකට ඔයා ඉල්ලනවා එකක් මේ ෂොප් එකෙන් මේ රෙස්ටුරන්ට් තුනක ඩිලිවර් කරන්න මට පුළුවන්. අලුත් බිස්නස් මොඩල් එකක්. ආදේශක. right? ඒතකොට ඒවට අපි බලන්න ඕනේ නැහැ. අපි එදා දේ නෙමෙයි අද තියෙන්නේ. නිකම්ම රෙස්ටුරන්ට් එකක් දානවා කවුද කින්ද මන්ද මෙන්න මිලියන 2යි එහෙම නිකි කෙනෙක් නෙවෙයි. අපි බලන්න ඕනේ මොකද්ද වෙළඳපොලේ වෙන්නේ. මොනවද තියෙන ආදේශක? ආදේශක අර ඇපල් ටු ඇපල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා වෙනස් දෙයක් වෙන්න පුළුවන්. දැන් මම මේ සඳහන් කරන්නේ ඒකයි. right? දැන් අපි බත් එකක් වෙන නූඩ්ල්ස් එකක් වෙනකොට අපි දක්නවා හරිය ඒක ට්‍රැඩිෂනල් එකක්. දැන් ඇත්තටම බත් නූඩ්ල්ස් කතාවට වඩා දැන් ඒක ඩිලිවරි එක ආදේශකයක් වෙලා. ඉන් හවුස් දැන් මම අර කිව්ව විදිහට. අතට අපි ඒක ගැන පරිසම් වෙන්න ඕනේ කොහොමද ඒක බලපාන්නේ කියලා. අන්තිම එක තමයි එන්ට්‍රන්ස් එක. දැන් වෙළඳපොළට අලුත් එක්කනට එන්න වීම තියෙන හැකියාව අඩුද වැඩිද? දැන් ඒක වෙන්නේ මෙන්න මේ කියන කාරණා. ප්‍රාග්ධනයේ ගොඩක් වැඩි වෙනවා. අපි ටී ෆැක්ටරි එකක් කියලා. දැන් ටී ෆැක්ටරියක් තියෙනවා. දැන් තව හෙට වෙනකොට තව එකන ටී ෆැක්ටරියක් දාන්න පුළුවන්ද ලංකාවේ? බෑ. ඇයි? කැපිටල් කොස්ට් එක වැඩි, ලයිසන්සින් කොස්ට් එක වැඩි. ඒ වගේම තමයි ඒක සැචුරේෂන් එකක් තියෙනවා. අමුදලු ගන්න පුළුවන් හැකියාව දානවා. සමහර හොටෙල් එකක් දාන එක ඊට වඩා පොඩ්ඩක් ලේසි වෙන්න පුළුවන්. පර්මිෂන් එක ගත්තාම අපිට ඔය කියන ඒරියාස් වල chance එකක් තියෙනවා. තාම සැචුරේට් වෙලා නැහැ. බට් රෙස්ටුරන්ට් එක ඕන වෙලාවක පුළුවන්. මොකද මේතන තියෙන මේක වහලා තව තැනක දානවා. හරි සමහරවිට වාට නමක් එක්ක තව පොඩි ඉන්වෙස්ට්මන්ට් එකක් විතරයි. ඉස්සර වගේ මිලියන ලොකු ප්‍රමාණයක් ඕනෙත් නැහැ. දැන් ඒක සමහරවිට ඒ රෙස්ටුරන්ට් එකේ තියෙන සමහර ඔය කියන උපකරණ බද්දට ගන්න පුළුවන්. කුලියට ගන්න පුළුවන්. ඊසි පේමන්ට් එකට ගන්න පුළුවන්. ඒතර අර ඉස්සර මිලියන 10ක් ගියාම දැන් මිලියන 2කින් පටන් ගන්න පුළුවන්. සමහරට ක්වොලිටි බරු ටිකක් විතරයි අවශ්‍ය වෙන්නේ. ඒතර නිව් එන්ට්‍රන්ට් කෙනෙක් කියන එක රෙස්ටුරන්ට් බිස්නස් එකක ලෝ, ටී එකක හයි, හොටෙල් එක මීඩියම්. ඒතර අපි අන්න ඒක තීරණය කරනවා මේක. ඒතර මේ කියන සාධක යටතේ. ඒතර මෙතන මොකක්ද අපි කරන්නේ? මේ විදිහට තේරුම් ගත්තට පස්සේ
මේ කියන කාරණා පහ high ද medium ද low ද කියලා තේරුම් ගන්න. බලලා අපි කියනවා right. අපි parameters පහෙන් තුනක් high, එකක් low, එකක් medium. එහෙනම් high side එකට වැඩි. parameters හතරෙන් පහෙන් තුනක් low, එකක් high, එකක් medium. low side එකට වැඩි. එහෙනම් competition එක low කියන එක තැනකදී competition එක high කියන. එහෙම නැත්නම් medium. ඒක අනුව අපි කියනවා right. වාගේ වෙළඳපොලේ, වාගේ ව්‍යාපාරය, වා ඉදිරියට කරන් යන තැනක highly competitive. එහෙනම් කල්පනාකාරී වෙන්න. ඒකට උත්තර නැත්තම් අලුතෙන් ලෝන් දෙනකොට අපිට අපහසුතාවයක් තියෙනවා. ඔය කම්පිටිෂන් එක මේ වෙලාවේ very low. එතකොට අපිට පුළුවන් ලෝන් ගන්න. හැබැයි කල්පනා කරන්න කම්පිටිෂන් එක low වෙනකොට අලුතෙන් එන්න පුළුවන්. ඒකටත් අපි ප්‍රතිඋපකරණ නැත්තම් ප්‍රතික්‍රියාවක් තියාගෙන තමයි මේ ඉස්සරහට යන්න ඕනේ. අන්න බිස්නස් ස්ට්‍රැටජි එක. අන්න ලෝන් ලෙන්ඩින් ඩිසිෂන් එක ගන්න විදිය. පැහැදිලිද? එතකොට මම මේ පැහැදිලි කරේ මේ වෙලාවේ අපිට ණයක් ලබා දීමේදී ණය අයදුම්පත එහෙම නැත්නම් ණය යෝජනා ක්‍රමය පිළිබඳ තවදුරටත් විශ්ලේෂණය කරනකොට අපි කොහොමද මූල්‍ය නොවන උපකරණ දැන් මම කිව්වා රාශියක් තියෙනවා අපි තුනයි අද සඳහන් කරේ. ඒවා පාවිච්චි කරන්නේ ඒවා කොහොමද යොදාගන්නේ අපේ ණය තීරණය සඳහා කියන එක. right. එතකොට දැන් මූලික වශයෙන්ම මට කරන්න තිබුණේ ඒ වගේ ටිකක් මොනවා හරි ගැටලු තියෙනවද? තව ඔයගලන්ට තියෙන පැහැදිලි කර ගැනීම තියෙනවද මේ කියන මොඩල්ස් තුලින්? මොනවාද තියෙන ගැටලු? එහෙමනම් ඔයගොල්ලන් මෙහෙම දෙයක් කරන්න පුළුවන්. පසුගිය ප්‍රශ්න පත්‍රයකත් මම හිතන්නේ එකක හෝ දෙකක තියෙනවා. ඒක අපි ඉදිරියේදී ඒක සාකච්ඡා කරමු. එතකන් ඔයගොල්ලන්ට පුළුවන් නම් ඔයගොල්ලෝම හිතන මොනවා හරි ව්‍යාපාරයකට සොට් එක කරන්න බලන්න. ඔයගොල්ලෝ හිතන ශේෂ්ත්‍රයකට පෙස්ටලිස් කරන්න බලන්න. ඔයගොල්ලෝ හිතන ව්‍යාපාරයකට Porter's Power Forces මොඩල් එක ඇප්ලයි කරලා බලන්න. එහෙම කළා බලලා අපි next week එකේදී අපි තවදුරටත් සාකච්ඡා කරමු මොනවා හරි ගැටලු. ඒ කියන්නේ අපි හිතමු සොට් එක කරනකොට මෙන්න මෙහෙම එකක් ආවා. එතකොට ඒක තවදුරටත් ශක්තියක්ද? නැත්නම් ඒක අපිට weakness එකක්ද? එතකොට හරිද නැද්ද? අන්න ඒ වගේ දෙයක්. නැත්නම් අපි හිතමු Porter's Power Forces කරනකොට මෙන්න මේ අපි පහක් ගන්නවා. ඒවල අපි දානවා අර ඒක high ද medium ද low ද. දැන් එකම දේ හරි සාපේක්ෂයි. දැන් මම කිව්වාගේ දැන් number of buyers මෙහෙමයි කියන එක දැන් අපිට දැන් මෙතන සාපේක්ෂයි. නමුත් අපි ව්‍යාපාරයක් තුළ විසයන්ගීම කරනකොට මම එයාගෙන් අහනවා right මට කියන්න ඔයාගේ අවට ඉන්න රෙස්ටුරන්ට් බිස්නස් එකකට රෙස්ටුරන්ට්ස් කීයක් තියෙනවද? මොන වගේ රෙස්ටුරන්ට්ස්? high end medium ද low end? ඊට අමතරව eating places කොච්චරද? එහෙම දත්ත ටිකක් එයාගෙන් ගන්නවා. ඒ අරගෙන තමයි මම මේක වැලිඩේට් කරන්නේ. නැත්නම් නිකම්ම විභාගෙදී අපිට කරන්න පුළුවන් මෙහෙම පහයි තියෙන නිසා ඒක medium කියලා. නමුත් අපි ඇත්ත තත්ත්වයේදී අපි බලනවා වාගේ කවුද කට්ටිය මැක්ඩොනල්ඩ්ස් වගේ කට්ටියක් ඉන්නවද නැත්නම් eating places තියෙනවද delivery මේවා තියෙනවද ඒතර වාගේ කොහොමද දැනට එන ප්‍රමාණය ඒතර parking මොනවද ඒවා ටික බලලා තමයි අපි right ඒ high ද medium ද low ද කියලා ලකුණු ටිකක් අපි දාන්න රේටින් එකක් හදලා ඒක මොනවා හරි ප්‍රැක්ටිකලි අපි දෙය කරන්න පුළුවන් නමුත් මම කියන්නේ දැන් එක්සැම්පල් එකකදී විභාගෙදී අපිට ආවොත් අපිට assumptions යටතේ ඒක සාකච්ඡා කරලා මෙන්න මේක high මේක medium මේක low කියලා කියන්න පුළුවන් ඒ උපකල්පන සැබෑ ලෝකෙදී අපි අර වගේ දෙයක් තමයි සාමාන්‍යයෙන් කරන්නේ. ඒතර ඒකටත් එෆර්ට් එකක් ගන්න කැමති නම් ටී ෆැක්ටරි එකක් වෙන්න පුළුවන්, හොටෙල් එකක් වෙන්න පුළුවන්, රයිට්? එහෙම අරගෙන ඕගලන්ට සාකච්ඡා කරන්න පුළුවන්. මොන හරි වෙන ප්‍රශ්න තියෙනවද? එහෙම නැත්නම් අද ටික දැනට සාමාන්‍යයෙන් ක්ලියර්ද? මොකද මම අර පැහැදිලි කරා වගේ ගොඩක් ලොකුවට මේකෙන් අමාරු ප්‍රශ්න අහන්නේ නැහැ. හැබැයි නමුත් ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්න ටිකක් තමයි මේ ආවොත් එන්නේ. right thank you අයෝමි අනිත් අයට කොහොමද? මදුෂිකා, පියුමි, රෝෂිනී, අනුරාධ thank you, සක්ෂිලා, තාරක, උදේශිකා සමහර අය සද්දම නැහැ. දැන් අපි ටිකක් ඉන්ටරැක්ටිව් වෙන්න පටන් ගමු. මොකද දැන් කාලයක් කනදිරු කරපු නිසා මම හිතන්නේ මොනවා හරි ගැටලු තිබ්බොත් කතා කරලා අපි මේක මොකද normal class එක නම් අපි ගොඩක් වෙලාවට මේවා ටීම් වර්ක් එකක් එක්සර්සයිස් එකක් කරනවා. නමුත් දැන් මේ තියෙන තත්ත්වයටදී අපිට කරගන්නට අමාරුයි. නමුත් අපි පුළුවන් තරම් බලමු මේක ප්‍රායෝගික කරලා කරන්න. මොකද විශේෂයෙන් දැන් පහුගිය ප්‍රශ්න පත්‍ර වගේ සාකච්ඡා කරනකොට
අපි උපරිම දායකත්වයේ ගන්න බලමු. මොකද එතකොට මම දැන් ඕගොල්ලන්ටත් මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් ඒක මොකද විභාගෙට නේ අපි ඔක්කොම ලැහැත්ති වෙන්නේ. ඒ නිසා අර උපරිම ලකුණු ප්‍රමාණයක් ගන්න විදිහට අපි ප්‍රශ්න වලට උත්තර දෙන දේවල් ටික තමයි මම අන්තිමටම ප්ලෑන් කරන්නේ. අපි ඒ තත්ත්වයට යන්න බලමු. එතකොට ටික ටික ඔයගොල්ලොත් ඉන්ටරැක්ටිව් වුණා නම් පහසුයි. අද ජොයින් වෙච්ච අයත් බලන්න මොනවා හරි මේකේ ඔයගොල්ලෝ රිෆර් කරලා බලන්න පරණ නෝට්ස් මොනවා හරි ගැටලු තියෙනවා නම් මට එන සතියේදී සාකච්ඡා කරන්න පුළුවන්. එහෙනම් ඔක්කොටම සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද දවසේ මෙතනින් සමුගන්නවා. ස්තුතියි.